දැන් අපි තුන්වෙනි පාඩමින් වැඩේ පටන් ගත්තේ. හරිද? පන්ති අපි ආරම්භ කරේ තුන්වෙනි පාඩමෙන් රජය හා ව්‍යාපාර පාඩමත් එක්ක. ඊට පස්සේ අපි ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම පාඩම අවසන් කරා. ගිය සතියේ අපි ඔයාගේ සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම, ඒ කියන්නේ ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරය කියන පාඩමේ පළවෙනි කොටස අවසන් කරා. ඒතර අපි අද දවසේ ගන්නේ ව්‍යාපාර පදනම පරිසරයේ පාඩමේ දෙවෙනි කොටස. ඒ කියන්නේ විශේෂයෙන් ව්‍යාපාර පරිසරය කියන කොටස ඇල්මැති පාර්ශවය, ඊට පස්සේ ව්‍යාපාර පරිසරය කියන කාරණා ගැන තමයි අද අපි දවසේ වැඩි කාලයක් ගත කරන්න. ඒතර මම කිව්වාට පැහැදිලිව මේ කොටස් තුන අවසන් වුණාට පස්සේ, කියන්නේ පළවෙනි පාඩම් තුන දැන් අපි වැඩේ පටන් ගත්තේ තුන්වෙනි පාඩමෙන්. ඊට පස්සේ දෙවෙනි පාඩම ඉවර කරා. දැන් ඊට පස්සේ ගිය සතියේ තුන්වෙනි අපේ සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම කොටසක් අවසන් කළා. අද ඒක ඉතිරි කොටස ඉන්නේ. ඉතින් මම අලුතෙන් ආපු එකටත් ගෲප් වලට රෙකෝඩින් දැම්ම. මොකද බලලා ඉන්න කියලා. ඉතින් මොකද ගිය සතියේ කරපු කොටස ඉතුරු කොටස අද යන නිසා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අපි මේ අද මේ කොටස කරලා අවසන් කරාට පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ මේ කොටසට අදාළ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. ඉතින් මම දන්නවා අද කාලගුණ එච්චර හොඳ නෑ. මෙහෙටත් පොඩි පොඩි ගැටලු තියෙනවා. නමුත් අපි වැඩේ කොහොම හරි කරගෙන යමු. මොකද ගෙරුවේ නැත්තම් අනිවාර්යයෙන්ම වැඩේ යනවා ඉස්සරහට. හරිද? අපි වැඩේ ආරම්භ කරමු. දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලාම අහගෙන ඉන්න. මම දැන් ඔයාට අර කියපු දේ පොඩ්ඩක් මතක තියෙන. මම ගිය සතියේ නම් කිව්වාට මේ ඉරිදා පේපරේ දෙනවා කියලා. හැබැයි මම තීරණයක් ගත්තා පේපරේ පොඩ්ඩක් බදාදර වගේ දෙන්න කියලා. මොකද හේතුව දැන් අද මේ කොටස ඉවර කරලා පස්සේ ළමයිට මේක පාඩම් කරන්නත් කාලයක් තියෙන්නේ බෑ. අද පේපරේ අද කියන්නේ අද පාඩම කරලා හෙට උදේට පේපරේ දුන්නොත් ඒක නිකන් අසාධාරණයි වගේ නිසා අපි තීරණය කරා බදාදා දවසේ තමයි ඔයගොල්ලන්ගේ පේපරේ තියෙන. ඒතර මේ පේපරේ MCQ පේපරයක්. හැමෝටම ලියන්න පුළුවන් ඕපන් පේපර් එකක්. හරි. ඒ කියන්නේ මේ පන්තියට සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ලියන්න පුළුවන් ඕපන් පේපර් එකක්. ඒක Google ෆෝම් එකක් කරා වාට ඔන්ලයින් පේපරයක් විදිහට තමයි ලැබෙන්නේ. ඒතර ඒක මම දැනුවත් කරන්න ඔයගොල්ලෝ ගෲප් හරහා. ඒතර පේපරේ තියෙන හෙට නෙමේ බදාදා දවසේදී. හරිද? එහෙනම් අපි සම්බන්ධ කට්ටියත් එක්ක වැඩේ යමු. මොකද මම දන්නවා අද කාලගුණ එච්චර හොඳ නැහැ. කට්ටියගේ සහභාගීත්වය අඩු වුණාට අපි ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක වැඩේ කරගෙන යමු. හරිද ළමයි? මේ පාඩම අපි ගිය සතියේ දැන් අපේ සිලබස් එකේ පළවෙනි පාඩම අපි ගිය සතියේ කරන්න ගත්තා. මේක තුන්වෙනි පාඩමෙන් තමයි වැඩේ ආරම්භ කරේ. ඊට පස්සේ සතියේ දෙවෙනි පාඩම කරා. දැන් ගිය සතියේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස ඉවර කරා. අද මේ අපි මේ වැඩසටහනේ ඉන්නේ හතරවෙනි දවසේ. හරි. ඒතර අපි දවස් 4ක් දැන් අද දවසත් එක්ක මේ වැඩසටහන ගිහිල්ලා තියෙනවා. ඒතර මම ඔයාලට කිව්වා මේ වැඩසටහන ඇතුලේ අපි 12 වසර ආවරණය කරනවා කියලා. මාස දෙකක් දෙකමාරක් වගේ ඇතුළතින් සමහරට මාස 3ක් වගේ යයි. නමුත් අපි 12 වසර ආවරණය කරනවා. හරි 12 වසර ආවරණය කරනවා. ඉතින් එතකොට ඒක නිකන් නෙමෙයි ආවරණය වෙන්නේ. මේ කොටස අදාළ ප්‍රශ්න පත්‍රත් අපි සාකච්ඡා කරන ගමන් තමයි මේ කොටස අපි ආවරණය කරන්නේ. ඉතින් ඒකයි විශේෂයෙන් මේ සති බදාදට ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තියෙනතර සියලු දෙනා ඒකල ලෑස්ති වෙන්න. ඉතින් අපි වැඩේ ඉස්සරහට යමු. දැන් මේ දේවල් අපි ගිය සති ඉගෙන ගත්ත දේවල් මම ඉක්මනින් ඒ ටික පොඩ්ඩක් ඔයාලට පෙන්නලා යනවා. මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒ දේවල් දැන් මේ නිර්වචන පාඩම් කරලා නැත්නම් දැන් පාඩම් කරලා ඒවා අවසන් කරන්න අවශ්‍යතාව වුණා. ඊට පස්සේ මේ වෙනස්කම් හරි. ඉතින් නිෂ්පාදකයක් කියන්නේ මොකද්ද? නිෂ්පාද වර්ගීකරණය. හරි. ඊට පස්සේ අපි මේකේ මේ පාරිභෝග භාණ්ඩ, කාර්මික භාණ්ඩ වෙන විශේෂයෙන් අපි කතා කරා. සේවා ගැන අපි කතා කරා. භාණ්ඩ සේවා අතර වෙනස්කම් ගැන අපි ගිය සති ඉගෙන ගත්තා. ඊට වෙළඳපොළක් කියන්නේ මොකද්ද කියන එක, ව්‍යාපාර වල ගති ලක්ෂණ. හරි. ඊට පස්සේ අපි වෙනම කතා කරා මේකත් එක්කම ව්‍යාපාර කාර්යන්, ව්‍යාපාර අරමුණු. ඊට මේ ව්‍යාපාර විකාශනයත් එක්ක තමයි අපි ගිය සතියේ වැඩ ටික අවසන් කරේ. කියන්නේ මේ ව්‍යාපාර විකාශනයේ කොටස් ටික කතා කරලා, කාර්මික විප්ලවයේ දේවල් කතා කරලා ඊට පස්සේ අපි ගෝලීකරණයේ ඒ දේවලුත් කතා කරලා තමයි මේ වැඩේ අපි අවසන් කරේ. වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. කොමර්ස් කියන්නේ මොකක්ද කියන එක. ඊට තොරතුරු යුගය ගැන අපි ඉගෙන ගත්තා. වාණිජ්‍ය මෙන්න මේවා අපි අවසන් කරලා තියෙන ඉතින් මම හිතනවා අද අපිට වැඩේ ආරම්භ කරන්න තියෙන්නේ ව්‍යාපාර වර්ගීකරණයත් එක්ක. හරි දැන් හොඳට අහගෙන ඉන්න. අද හොඳ කොටසක අපි ඉන්නේ සහ A level වලට අනිවාර්යෙන් ප්‍රශ්න ලැබෙන කොටසක අපි ඉන්නේ. මම හොඳ කොටසක් කියලා කිව්වේ ඒකයි. A level වලට අනිවාර්යෙන් ඔයාලට ප්‍රශ්න ලැබෙන කොටසකින් තමයි අපි අද පන්තියේ වැඩේ ආරම්භ කරන්නේ ව්‍යාපාර වර්ගීකරණය. හරි. දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලාම අහගෙන ඉන්න. දැන් මේ පාඩමේ අපි මූලික කොටස් ටික ගිය සතියේ අවසන් කරලා තියෙනවා. ඒතර අපි අද පටන් ගන්නේ කොතනින්ද? ව්‍යාපාර වර්ගීකරණයත් එක්ක. මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ළමයි ව්‍යාපාර වර්ගීකරණය කරන්න ඔයාලට කවදාවත් සෙකන්ඩ් පේපරේ ඍජුව ප්‍රශ්නයක් ලැබෙන්නේ නැහැ. හරි. ව්‍යාපාර වර්ගීකරණය කරලා පෙන්නන්න, මේම chart එකක් ගහලා පෙන්නන්න කියලා සෙකන්ඩ් පේපරේ ඔයාලට ඍජුව ප්‍රශ්නයක් හම්බ වෙන්නේ නැහැ. හරි. හැබැයි මේ කොටසට අදාළව ඔයාලට හැම අවුරුද්දකම A level පේපරේ ෆස්ට් පේපරේ හරි කියන්නේ A level papers දෙකේ ෆස්ට් පේපරේ ඇතුලේ එක්කෝ හිස්තැන් පුරවන ප්‍රශ්නයක එහෙම නැත්නම් අපේ තියෙන නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්නයක මෙන්න මේ වර්ගීකරණ ගැන අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලාවට අපි මේක මේ කතා කරන ප්‍රධාන වර්ගීකරණ දෙකක් තියෙනවා. මේ වර්ගීකරණ දෙකත් එක්ක ඔයාලට ප්‍රශ්න ලැබෙනවා. අපි ගත්තොත් මේ නිෂ්පාදිතයේ ස්වභාවය මත කියන එකයි අනිත් එක නිෂ්පාදන අංශය මත. ඉතින් ඔන්න ඔය කියන වර්ගීකරණ දෙකෙන් අපිට
ගොඩක් වෙලාට ප්‍රශ්න ලැබෙනවා. ඒක මං කිව්ව මේක අර සෙකන්ඩ් පේපරේ අපිට ප්‍රශ්න ලොකුවට මේකෙන් ඇහුවේ නැතුණාට ෆස්ට් එකේදී අපි අනිවාර්යෙන් මේ වර්ගීකරණය ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක හරියටම දැනගත යුතුයි. අපි බලමු මේකේ පළවෙනි වර්ගීකරණය අපිට දීලා තියෙනවා නිෂ්පාදිතයේ ස්වභාවය මත. කියන්නේ අපි වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙන නිෂ්පාදිතයේ ස්වභාවය මත අපි ව්‍යාපාර වර්ගීකරණය කිරීමක් කරනවා. බලන්න කියලා දෙන තුන ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික. හරි බලන්න මේ කතාව තුනේ මම මේක අර ඔක්කොම ටික වෙනම අරන් කතා කරන්නේ නැහැ. හැබැයි මම මේක අර ප්‍රධාන ඒවා දෙක වෙනම බෝඩ් එකේ වට කතා කරනවා. તો නිෂ්පාදිතයේ ස්වභාවය මත. බලමු නිෂ්පාදිතයේ ස්වභාවය මත මොකද්ද කියන්නේ කියලා. මේක මේ ප්‍රධාන ඒවා දෙකක් තියෙනවා කියලා මම කිව්වේ. ප්‍රධාන දෙක එකක් තමයි මේක. તો නිෂ්පාදිතයේ ස්වභාවය මත අපි මේක බෙදා ගන්න ළමයි කොටස් තුනකට. එකක් අපි කියනවා ප්‍රාථමික අනිත් එක අපි කතා කරන ද්විතීයික ඊට පස්සේ අපි තුන්වෙනි එක කතා කරනවා තෘතීයික කියලා. හරි තෘතීයික කියලා මේ විදිහට අපි කොටස් තුනක් මේ කතා කරන මේ නිෂ්පාදනයේ ස්වභාවය මතද මේ මෙහෙම පාඩම් කරන්න ආයි පස්සේ පාඩම් කරන්න කියන්න එපා. හරි ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා අපි නිෂ්පාදිතයේ ස්වභාවය මත ව්‍යාපාරයක් වර්ගීකරණය කරනවා ප්‍රධාන කොටස් තුනකට. එන නිෂ්පාදිතයේ ස්වභාවය මත අපි මේ කතා කරන නිෂ්පාදිතයේ අපි තියෙන ස්වභාවය මත මේ ව්‍යාපාර වර්ගීකරණයක් අපි කරනවා. මොකද්ද වර්ගීකරණය කරන කොටස් තුනේ නම් ප්‍රාථමික නිෂ්පාදනය, ද්විතීයික නිෂ්පාදනය, අනිත් එක මොකද්ද? තෘතීයික නිෂ්පාදනය. දැන් මේ මොකද්ද මේ ප්‍රාථමික කියන්නේ? ඒවා නිකන් ප්‍රාථමික කිව්වම එකපාරට මතක් වෙනවාදී ප්‍රාථමික අංශය වගේ එකක්. හරි. ඒ වගේ තමයි මේකත්. දැන් ඔයා ඉස්කෝලේ ද්විතීයික අංශයට ආවේ ප්‍රාථමික අංශය ඉඳලා. ඒ වගේ තමයි මේ නිෂ්පාදිතේ ප්‍රාථමික අවධිය කියලා මේ මුල් අවස්ථාව. දැන් උදාහරණයක් ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක් නම් ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ ඒ ලැබෙන අවස්ථාව අපි හිතමු මේ දැන් කුෂි කර්මාන්ත කියලා හිතන්න අන්න ඒ වගේ. අර ස්වභාව ධර්මයෙන් ලැබෙන අවස්ථාවේදීම தත්ත්වය තමයි මේ ප්‍රාථමික නිෂ්පාදනය කොට අපි දාන්නේ. හැබැයි ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ හරි ඔයාට ස්වභාව ධර්මයෙන් හම්බෙන දේ මොනවා හරි වෙනස්කමකට භාජනය කළා ඔයා නිමුමක් බිහි වෙනවනේ. අපි කියන මේ නිමුම් කර්මාන්තය, දිගිරිම් කර්මාන්ත වගේ දේවල්. කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ ළමයි අපි මොනවා හරි වෙනස්කමකට භාජනය කළා නිෂ්පාදනයක් නැත්තම් නිමුමක් බිහි කරනවා නම් ඒක අපි දානවා මොකටද මේ ද්විතීයික. හරි ඒ කියන්නේ මේකට අපි දානවා නිමුම් ඉදිකිරීම වගේ දේවල්. ඒ කියන්නේ නිෂ්පාදනයක් මොනවා හරි කරන දේවල් ඉදිකිරීමක් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඒත් මේ ස්වභාව ධර්මයෙන් ගත්ත දේවල් මේ ප්‍රාථමික නිෂ්පාදනය තුලින් අර ස්වභාව ධර්මයෙන් ඇදලා ගත්ත දේවල් ටික වෙනස්කමකට භාජනය කරලා අපි කියන වෙනස් කළා මේ ද්විතීයික නිෂ්පාදනයේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ කතා කරන එක තෘතීයික. මේ තෘතීයික කියන එක ළමයි හරි වැදගත්. මේක ඇතුලේ අපි කියනවා තියනවා කියලා මේ තෘතීය නිෂ්පාදනය ඇතුලේ අර වෙළදාමට අදාළ දේවල් තියෙනවා. ඊට පස්සේ මේකේ මේ උපකාරක සේවාවක් තියෙනවා. අර අපි කියන සේවා ටික වෙළදාම උපකාර. ඔයාලට මතකයි ගිය සතියක් මෙහෙම එකක් ඉගෙන ගත්තා. මේ තෘතීය නිෂ්පාදනයේ වෙළදාම උපකාර සේවයි තියෙනවා කියලා කියන්නේ මේක ළමයි අපි අර ගිය සතිය ඉගෙන ගත්ත වාණිජ්‍යයට සමාන කරනවා. හරි? කියන්නේ අපි ගිය සතිය වාණිජ්‍ය නැත්තම් කොමර්ස් කියලා ඉගෙන ගත්තේ. ඒතර වාණිජ්‍ය කියන දෙයට අපි අනිවාර්යෙන් මේ නිෂ්පාදිතයේ ස්වභාවය මත ව්‍යාපාර වර්ගීකරණය කරනකොට මේ නිෂ්පාදිත ස්වභාවය මත ව්‍යාපාර වර්ගීකරණය කරනකොට මේ තෘතීය නිෂ්පාදනය නැත්නම් මේ තෘතීයික නිෂ්පාදනය කියන එක හැම වෙලෙම සමාන කරන මොකේද ළමයි වාණිජ්‍ය නැත්නම් අපි කියන මේ කොමර්ස් කියන එකට අනිවාර්යෙන් සමාන කිරීමක් කරනවා කාවද මේ තෘතීය නිෂ්පාදනය. ඒක හොඳට ඔළුවේ තියන්න මේ ගොඩක් වෙලාවට අපිට විභාගයට ප්‍රශ්න ලැබෙන තැන මේ තෘතීය නිෂ්පාදනය කියන එක වාණිජ්‍යයට සමාන වෙනවා කියන එකත් එක්ක අපිට ගොඩක් වෙලාවට විභාගයට ප්‍රශ්න ලැබෙනවා. ඒක නිසා බලමු දැන් මේක අපි නිෂ්පාදිතයේ ස්වභාවය මත ව්‍යාපාර වර්ගීකරණය කරා ප්‍රධාන කොටස් තුනකට එකක් ප්‍රාථමික නිෂ්පාදනය අනිත් එක ද්විතීයික නිෂ්පාදනය අනිත් එක අපි කතා කරන මොකද්ද තෘතීයික නිෂ්පාදනය. මේ ද්විතීයික කියලා කියන්නේ අර ප්‍රාථමික අංශයෙන් ලබාගත දේවල් වෙනස්කමකට භාජනය කරලා මොනවා හරි නිෂ්පාදනයක් බිහි කරනකොට අපි ඒකට කියනවා මේ ද්විතීයිකයි කියන්නේ. හරි? හැබැයි තෘතීයික කියන්නේ මොකද්ද? මේ තෘතීයික කියලා කියන්නේ හැම වෙලෙම මේක ඇතුලේ වෙළදාමට අයිති දේවල් තියෙනවා. ඊට පස්සේ මේකේ සේවාවන් ටික තියෙනවා. ඒ ඔක්කොම ටික එකතුවෙන් තමයි මේ තෘතීය නිෂ්පාදනය කියන එක නිර්මාණය වෙන්නේ. දැන් මම කියපු දේ ඔයාලට පැහැදිලි මේ තෘතීය නිෂ්පාදනය කියන නිර්මාණය වෙන්නේ ඔය කියපු සියලුම දේවල් වල එකතුයි. හරි තෘතීය නිෂ්පාදනය කියන එක නිර්මාණය වෙන්නේ මම ඔය කතා කරපු මම හිතනවාට හරි මම හිතනවා නැවතත් මේක පේනවා කියලා. ඒතර මම කිව්ව තෘතීය නිෂ්පාදනය කියන එක හැදෙන්නේ අර මම කතා කරපු සියලු දේවල් වල එකතුවෙන්. ඉතින් අපි බලමු මේකේ මේ වර්ගීකරණය අපි ඉන්නතර මේ වර්ගීකරණ ළමයි පාඩම් කරගන්න අත්‍යවශ්‍යයි. හරි මොකද ඒකට හේතුව අපිට මේවෙන් අනිවාර්යයෙන්ම විභාගයට ප්‍රශ්න ලැබෙනවා. ඉතින් මේ ව්‍යාපාර වර්ගීකරණය කියන එක අපිට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා මේ ඔක්කොම අනිවාර්යෙන් පාඩම් කරගත යුතුයි. මම ඒතර කිව්වා මේ නිෂ්පාදිත ස්වභාවය මත මේකේ තියෙනවා ප්‍රාථමික ද්විතීයික තෘතීයික. බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. ප්‍රාථමික ද්විතීයික තෘතීයික වල. ඒක තමයි ඊට වඩා වැදගත් අපිට. මොකද විභාගයට ගොඩක් වෙලාට මේ තියෙන ඒවෙන් සංරචක වලින් ඔය MCQ ප්‍රශ්නේ මානවා ප්‍රාථමික නිෂ්පාදනයේ අයිතිය මොනවද? නැත්නම් අයිති නැති එක මොකද්ද?
අන්න ඒ වගේ ප්‍රශ්නයක් වට MCQ එක වගේ අහන්න පුළුවන්. ඒතර මෙන්න මේ chart එක අනිවාර්යෙන් ඔයාලට පාඩම් කරගන්න වෙනවා. ඔයාලට මම දීලා තියෙන නිබන්ධනයේ මේක තියෙනවා. හරි. බලන්න මේ ප්‍රාථමික අංශය කියලා ගත්තවල බලන්න ඒකේ තියෙන දේවල් කුෂි කර්මාන්තය තියෙනවා. බණ වගාව තියෙනවා. දීවර කර්මාන්තය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ පතල්හා කැනීම මේ ස්වභාව ධර්මයත් එක්ක ඒගොල්ලෝ ඍජුවම සම්බන්ධ දේවල් ළමයි. ඒතර ප්‍රාථමික අංශයට දාන්නේ මේ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව අපි ප්‍රාථමික අංශය කියන කොටට දාන්නේ මොකද්ද මේ කුෂි කර්මාන්තය වන වගාව දීවර කර්මාන්තය මේ පතල්හා ගැනීම මේ සියලු දේවල් අපි දානවා මොකේද ප්‍රාථමික අංශයේ ව්‍යාපාර ගණිත ද්විතීයික අංශය කියලා කියන්නේ මේ ප්‍රාථමික අංශයෙන් ලබාගත් දේවල් අපි වෙනස්කමකට භාජනය කළා තමයි මේ ද්විතීයික හැදෙන්නේ. කියනවා ප්‍රාථමික අංශයෙන් ගන්න නැත්නම් මේ ස්වභාව ධර්මයෙන් ගන්න දේවල් වෙනස්කමකට භාජනය කළා මේ ද්විතීයික අංශිත අපි කතා කරන නිෂ්පාදන කර්මාන්තය ඉදිකිරීම මේ දේවල් නිර්මාණය වෙනවා. බලන්න මේ තෘතීයික එක මම කියන්නේ මේක වාණිජ්‍යයට සමාන කරනවා කියලා මේ තෘතීය අංශය කියන එක අර කොමර්ස් කියන එක නැත්නම් අපි කියන වාණිජ්‍ය කියන එකට ඔයාලට මතකයි ගීසරේ අපි කොමර්ස් කියන එක කතා කරනකොට ඒකද අපි කතා කරා වෙළදාමයි උපකාරක සේවායි ඒකේ ඉන්නවා. ඉතින් බලන්න මේ දේවල්නේ මේකේ තියෙන විදුලිය ජලය ගෑස් ටික තියෙනවා. එටස ජලය මේ ජලය පිරිසු කිරීම හා බෙදා හැරීම මල ප්‍රවාහන කටයුතු හරි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම බෙලදාම ප්‍රවාහන සේවා නවාතැන් පාසුකම් ආහාර පාන සැපීම ඊට තොරතුරු හා සේවා ඒ සංවේද සේවා කටයුතු මූල්‍ය රක්ෂණ කටයුතු වෘත්තීමය සේවා රාජ්‍ය පරිපාලන ජාතික ආරක්ෂා ඉතින් මේ වගේ මේ රට ඇතුලේ අපි කතා කරන අර වෙළදාමට අදාළ දේවල් අනිකුත් සේවාවන් මේ සියලු දේවල් ටික මොකෙද තියෙන මේ තෘතීය අංශය කියන එක ඇතුලේ අන්තර්ගත වෙනවා. එහෙනම් ඒකේ ප්‍රතිඵලයක් විතර ඔයාලට නම් පැහැදිලිව තේරෙනවා. මේ තෘතීය අංශය කියලා කියන එක අපිට අර වාණිජ්‍ය නැත්නම් මේ කොමර්ස් කියන එකට අපිට සමාන කිරීමේ හැකියාව තියෙන මම හිතන එක ඔයාලට පැහැදිලි කියලා. ඒතර මේ ව්‍යාපාර වර්ගීකරණයේදී අපි නම් ප්‍රධාන අංශ තුනක් ගැන කතා කරා මේ නිෂ්පාදිත ස්වභාවය මත පළවෙනි එක්කෙනා කවුද ප්‍රාථමික අංශය, දෙවෙනි එක්කෙනා ද්විතීයික අංශය, තුන්වෙනි එක්කෙනා අපි කතා කරන කවුද මේ තෘතීයික අංශය. ඉතින් ඒ විදිහට අපිට මේ නිෂ්පාදනයේ වර්ගීකරණය යටතේ අර නිෂ්පාදිතයේ ස්වභාවය මත අපිට නිෂ්පාදනයේ වර්ගීකරණය කරන්න නැත්නම් ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රාථමික අංශයේ ව්‍යාපාර, ද්විතීයික අංශයේ ව්‍යාපාර සහ තෘතීයික අංශයේ ව්‍යාපාර කියලා දැන් මෙන්න මේ සෙට් එකේ ඇතුලේ තියෙන දේවල් ටික අනිවාර්යෙන් අපිට පාඩම් කරගන්න වෙනවා. මොකද මම කිව්වා මේක ෆස්ට් පේපරේ අහනවා කියන්නේ අපි දන්නේ මේවෙන් මොනවා හයිද කියලා. ඒක නිසා මේ හැමදේම අපිට පාඩම් කරගන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම. ඒක නිසා මේ නිෂ්පාදිතයේ ස්වභාවය මත ගන්නකොට මේ ප්‍රාථමික තෘතීයික තෘතීයික කියන කතා කරනවා වගේම මේ තියෙන අංශවල ඇතුලේ තියෙන දේවල් ටිකත් අපි අනිවාර්යෙන් දැන යුතුයි. බලන්න ඊට පස්සේ තියෙන හිමිකාරීත්වය අනුව. දැන් අපිට ව්‍යාපාර ඊළඟට වර්ගීකරණය කරන්න පුළුවන් ළමයි කොහොමද මෙයාගේ හිමිකාරීත්වය අනුව. හිමිකාරීත්වය කියන්නේ කවුද ළමයි මේ අයිතියනේ. එහෙනම් අයිතිය මත අපිට ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට එකක් අපි කතා කරනවා පෞද්ගලික හිමිකාරීත්වය අනිත් එක අපි කතා කරනවා මොකද්ද පොදු හිමිකාරීත්වය. හරි. මොකද මම කිව්ව දෙක එකක් මම කිව්වා පෞද්ගලික හිමිකාරීත්වය අනිත් එක පොදු. දැන් මේ පෞද්ගලික කියන ළමයි පෞද්ගලික අංශය. හරි. ඒ පොදු කියලා කියන්නේ රාජ්‍ය අංශය. ඒතර පෞද්ගලික කියලා කියන්නේ මොකද්ද පෞද්ගලික අංශය? හැබැයි පොදු කියලා කියන්නේ රාජ්‍ය අංශය. ඒතර මේ ව්‍යාපාරවල අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශය සතුවද එහෙම නැත්නම් රාජ්‍ය අංශය සතුද කියන එක මත මේ හිමිකාරීත්වය අනුව අපිට ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන්. හරි. හිමිකාරීත්වය අනුව අපිට ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් මේ ව්‍යාපාරවල අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශය සතුවද එහෙම නැත්නම් රාජ්‍ය අංශය සතුද කියන එක මත. හරි. එන බලන්න මේ අරමුණ දැන් ව්‍යාපාරික අරමුණ කියන එක ගත්තම සමහර ව්‍යාපාර තියෙනවා ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර. ඉතින් වැඩි හරියක් ව්යාපාරෙදින් ලාභ අරමුණු කරගත්ත ඒවා තමයි. හැබැයි අතරින් පතර ඉන්නවා ලාභ අරමුණු කරගත්ත නැති. ඒ කියන්නේ අපි කියන මේ සුබ සාධනයේ අරමුණු කරගත්ත ව්‍යාපාර. ඒතර ඒකත් අපිට මේ වර්ගීකරණෙදි කතා කරන්න පුළුවන් තුන්වෙනි කොටස යටතේ වාට තියෙනවා මේ ව්‍යාපාරයේ අරමුණ. හරි අරමුණ අනුව මේක අපි කතා කරනවා මොකද්ද ලාභ අරමුණු කරගත් ව්‍යාපාර අනිත් එක ලාභ අරමුණු කර නොගත්. ඒ කියන්නේ සරලව කිව්වොත් සුබ සාධනයේ අරමුණු කරගත්ත ව්‍යාපාරස් මේ පරිමාණය කියලා මේ ප්‍රමාණය. ඒතර ඒකේ තියෙන සුළු නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අනිත් එක මහා පරිමාණ ව්‍යාපාර. ඒතර එකක් සුළු හා මධ්‍ය පරිමාණ අනිත් එක අපි කතා කරනවා මහා පරිමාණ නැත්නම් සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මහා පරිමාණ කියලා වෙනමවට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා තවත් වැදගත් නිර්ණායකයකට. ඒක හන්දම ඒකත් බෝඩ් එකේ කතා කරනවා. දැන් අපි මුලින්ම මම කිව්ව වැදගත් එක්කෙනෙක් අපිට හිටියා මේ නිෂ්පාදිතයේ ස්වභාවය මත කියන එක. ඉතින් අපි නිෂ්පාදන අංශය මත එකට ඊළඟට යනවා. හරි. ඉතින් අපි ඊට පස්සේ යනවා මේ නිෂ්පාදන අංශය අනුව. දැන් මම කිව්වා මේවා මේ අවශ්‍ය කෙනෙක්ට මේ අපි දාන ප්‍රසන්ටේෂන් එකේ තියෙන දේවල් ස්ක්‍රීන්ෂොට්ස් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් ඔයාලට මොන හරි මේ නෝට් නිකන් තව ඕනේ කියලා හිතනවනම් මේ කරන්නේ වේ තියෙන දේවල් ඕන දෙයක් ස්ක්‍රීන්ෂොට් ගන්නෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ෆොටෝ එකක් ගන්න ඕන එකක් කරගන්න කොහොම හරි
වට දැනුම එකතු කරගන්න. හරි මේ වැඩේ ප්‍රයෝජනට ගන්න ඉතින් දැනුම එකතු කරගන්න මේ වැඩේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න සහ මේ වීඩියෝ දැම්මට පස්සේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක එකපාරක් හරි බලන්න. හරි නැත්නම් මේ පන්තිර නිකන් උහේ නිකන් එන්නම් වලේ ආවා කියලා මේ පාඩම් අපිට පුළුවන් වෙන්නේ නැහැ. මේ පාඩම් අපිට පුළුවන් වෙන්නේ කොහොමද? අපි මේ පන්තිර එනවා කැපවීමෙන් හොඳට මේක අහගෙන ඉන්නවා ඊට පස්සේ වීඩියෝ එක දැම්මට පස්සේ ආයෙ පාරක් බලන්න. හරි ඒකම තමයි කැපවීම ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම කරොත් ඔයාලට මේ පාඩම් ටික ඉක්මනින් ගොඩ යන්න පුළුවන්. හරි ඒක තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව අර පන්තිර දැන් සමහරු ඉන්නවා අර හිතුනම ඉන්නේ අද වැස්ස නිසා නෑ. හරිද? එහෙම වුණා. එහෙම දැන් සමහරු ඉන්නවා නිකන් අර ගොරවන්න නැති උන් ගොරවන්න තියෙන්න බෑනේ. හැබැයි ගොරවන්නේ නැහැ. නිකන් වහින නිසා කම්මැලිකමට එන්නේ නැහැ. ඒතර එහෙම ඉගෙන ගන්න බෑ. හරි. ඒ අනිවාර්යෙන් සෙන්සුරාදා හවස 4ට මේකට අයින් කරලා තියන්න කියලානේ කියලා තියෙන්නේ. ඒතර අර කලින් සතියට වඩා ඉන්න පිරිස අඩු වෙනවා කියලා කියන්නේ. ඒතර එහෙම කම්මැලි පිරිසකුත් මේක ඉඳලා තියෙන්නේ. හරි. ඒක නිසා ඒතර එහෙම වෙන්න බෑ. සමහරු ඉතින් බොහොම සාධාරණ හේතු ඇති. වැස්ස ලොකුවටම තියෙනවා නම් ගොරවන්න නැති ඒතර සම්බන්ධ වෙන්න බෑ. ඒ හැර මං කිව්වා අර ඔයාගේ හිතට එකගව නැතුව පන්ති කට් වෙනවා නම් ඒක ඔයා කරගන්න අපරාධයක්. මොකද ඔයාට මේ පාඩම් ටික නැවත ඉගෙන ගන්න අවස්ථාව තිබිද්දිත් ඔයා ඉගෙන ගන්න නැහැ කියන එක. හරි. ඉතින් අපි වැඩි ඉස්සරහට යමු. මං කිව්වා දැන් මේක මේ වර්ගීකරණයේදී අපි මුලින්ම කතා කරා මේ නිෂ්පාදිතයේ ස්වභාවය මත මං කිව්ව එක සෑහෙන්න වැදගත් කියලා. ඒක නිසා මම ඒක වෙනම කතා කරා. ඊට වෙනම මේ වර්ගීකරණ තුන ආයෙ කතා කරා. මේ නිෂ්පාදන අංශය අනුව අපි ආයෙ කතා කරන්න යනවා. හරි මං කිව්වේ මේකේ වැදගත්ම ටික තමයි මං නැවත කතා කරලා බලමු මේ ප්‍රශ්නය අහනවා කට්ටිය. සෙන්සුරාදා 4:30 වෙනකම් සතියේ ඔය ඒ කියන්නේ මේ පන්තිදී සතියේ එක දවසයි ඔයාට අපේ සාමාන්‍ය පන්ති වල සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. ඒතර අපේ සාමාන්‍ය පන්ති වල ඉතින් අනිකුත් පාඩම් යනවා. හරි ඒ කියන්නේ රක්ෂණීය වගේ පාඩම්. හරිද මේ පන්තියේ තියෙන්නේ මේ PS මුල සිට උගන්වන පන්තියේ තියෙන්නේ සෙන්සුරාදා. අපේ සාමාන්‍ය පන්ති වල අනිකුත් පාඩම් තියෙනවා රක්ෂණයේ ප්‍රවාහන සංවේදනයේ උපකාර සේවට කියන පන්තියක් තියෙනවා. ඔයාට අවශ්‍ය පාඩමක් තියෙනවා නේ කරගන්න. ඒ අවශ්‍ය පාඩමට තියෙන පන්තිර දාන්න පුළුවන් කළමනාකරණය කරගන්න ඕන කළමනාකරණේ පන්තිය තියෙනවා. ඒ වගේ විවිධාකාරී පන්ති සෙට් එකක් තියෙනවා. මේක තමයි මේ සෙන්සුරාදා යන පන්ති. හරි. මේ සෙන්සුරාදා යන පන්තිය තමයි සෙන්සුරාදා හවස 4:06යි තිය කිව්වට දැන් මේ දවස්වල අපි 4:06 කරේ. දැන් අද මම හිතනවා මට 6 වගේ වෙනකන් කරාම් මේක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඊළඟ සතියේ ටිකක් ආයි වෙලා වෙනස් වෙනවා. මොකද ලබන සතිය අපි ව්‍යාපාර සංවිධාන පාඩම් පටන් ගන්න එකටත් දිගයි. හරි. ඒක නිසා අපි පොඩ්ඩක් 4:06මාරම ලබන සතිය වෙලාව ගන්නවා. ඒතර 4:06මාර වෙලාව. ඒතර ඒක අපි දැනුවත් කිරීම කරන්න. මොකද ලබන සතිය ලොකු පාඩමක් තියෙන ව්‍යාපාර සංවිධාන කියන ටිකක් දිග පාඩමක්. ඒතර අපි ඒක දවස් දෙකකින් ඉවර කරන්න කොහොම හරි. ඒක නිසා මේ වැඩි වෙලාවක් ලබන සතිය ගන්න. හරි මේ නම්බර් එක මම ලියු කවුරුද කෙනෙක් මට ගෲප් එක නැති කෙනෙක් ඉන්නවා නම් එහෙම ඔකට මැසේජ් එකක් දාන්න ඔයාව ගෲප් වලට ඇඩ් කරන්න. හරි. ඊට පස්සේ මම බලමු මේ නිෂ්පාදන අංශය අනුව. හරි. දැන් අපි ඊළඟ වර්ගයෙන් යනවා. මොකද නිෂ්පාදන අංශය. දැන් අපි අර මං කිව්ව මුලින්ම අපිට වැදගත් එක තිබ්බ නිෂ්පාදනයේ ස්වභාවය මත. දැන් අපි කතා කරනවා නිෂ්පාදන අංශය අනුව. මේ දෙක තමයි වැදගත්ම දෙක. එකක් නිෂ්පාදනයේ ස්වභාවය මත කියන එක අනිත් එක මේ නිෂ්පාදන අංශය අනුව. මේකක් බෙදනවා මේ ව්‍යාපාර ප්‍රධාන කොටස් තුනකට. එකක් කෘෂිකාර්මික නැත්නම් කෘෂිකර්මාන්තේ අනිත් එක අපි කතා කරනවා කාර්මික අනිත් එක අපි කතා කරනවා සේවා. මෙන්න මේ අංශ තුන. කෘෂිකාර්මික කාර්මික සේවා. ඒතර මෙන්න මේ කියන අංශ තුනත් එක තමයි අපි මෙතන වැඩ කරන්නේ. හරි වැඩ කරන්න කියන අපි සාකච්ඡා කරනවා. ඉතින් හොඳට අහගෙන ඉන්න මේ කතාව. දැන් මේක අර අපි මුලින් කතා කරපු නිෂ්පාදිතයේ ස්වභාවය මත කියන එකටත් වඩා වැදගත් අංශයක්. හරි. ඒතර මම කිව්ව මේ ව්‍යාපාර වර්ගීකරණයේදී ඔයාට පැටලෙන අංශ දෙකක් තියෙනවා. එකක් නිෂ්පාදිතයේ ස්වභාවය මත කියන එක. අනිත් එක මේ නිෂ්පාදන අංශය මත කියන එක. හරි මම කිව්ව මේකේ මේ ව්‍යාපාර වර්ගීකරණයක් කරනකොට ව්‍යාපාර වර්ගීකරණය සිද්ධ කරනකොට ඔයාට පැටලෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදිතයේ ස්වභාවය මත මම කතා කරපු එක. අනිත් එක මේ නිෂ්පාදන අංශය මත කතා කරන එක. හැබැයි මම කිව්වා මේ ඔක්කොගෙම අපිට වැදගත්ම අංශය වෙන්නේ මෙන්න මේක. ඒකට හේතුව තමයි මේ අපි රටේ දලදේශීය නිෂ්පාදනය. දැන් රටක අපි දලදේශීය නිෂ්පාදනය ගණනය කරනවානේ. ඒ දලදේශීය නිෂ්පාදනය ගණනය කරනකොට හැම වෙලේම මෙන්න මේක අපි සැලකිල්ලට ගන්නවා. දලදේශීය නිෂ්පාදනය ගණනය කරනකොට මේක සැලකිල්ලට ගන්නවා. හරි ප්‍රශ්නයක් අහද්දී මේ භූගෝලීය ප්‍රදේශ ගැන අපිට ඕනම් කතා කරන්න පුළුවන්. හරි ඒක කතා කරා කියලා වැරද්දක් නැහැ. භූගෝලීය ප්‍රදේශ අනුව යා කොහෙද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වර්ගීකරණය තමයි වර දීලා තියෙන්නේ. හරි කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා භූගෝලීය ප්‍රදේශය ගන්න බැරිද? භූගෝලීය ප්‍රදේශය අවශ්‍ය නම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර ප්‍රධාන වර්ගීකරණය තමයි මම මේ කතා කරේ. භූගෝලීය ප්‍රදේශ කියන්නේ යාගේ ව්‍යාපාරي ව්‍යාප්ත කරලා තියෙන ප්‍රදේශ. හරි දේශීය විදේශීය ඒ වගේ. ඒක මොකද මෙතන පොඩ්ඩක් අහන් ඉන්නකො. දැන් මම කිව්වා මේ නිෂ්පාදන අංශය අනුව අපිට මේක බෙදන්න පුළුවන්ලම එකක් කෘෂිකාර්මික අංශය. ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතු කෘෂි අංශය වගේ ඊට පස්සේ වන වගාව හරි දීවර කර්මාන්තේ හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම
තව මොකද්ද අපි ගත්තොත් එහෙම තව ඔය මේ තියෙන ඔය පතල්හා කැනීම් වගේවත් මේකට තමයි දාන්නේ. හරි කලින් අපි අර ගත්ත එක හරි කලින් ඒතර ඒ වගේ අපි ගන්නවා මෙතන මේ සෝරි පතල්හා කැනීම් වගේ දාන්න කාර්මික අංශ මම මේ ප්‍රශ්නයක් අහලා තිබ්බ මම ඒකයි බල බල හිටියේ. ඔව් මොකද්ද මේක ඔව් මේක ප්‍රී ක්ලාස් එකක් දානවා ඔව් ඉතින් මේකට ඕන කෙනෙක්ට පොදුවේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරි පොදුවේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සෙන්සුරාදා පන්ති මම අර හැමෝටම අර මුල කොටස් වල අඩුපාඩු තියෙන කට්ටියට මුල කොටස් හදාගන්න තමයි දාලා තින්නේ. ඕන කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ පන්තියේ. හරි ඉතින් මම මේ පන්ති අතරම දාලා තින්නේ මේ මුල කොටස් වල අඩුපාඩු හදාගන්න. හරි ඊට පස්සේ හරි පන්ති වල සම්බන්ධ වෙන්න ඕනේ නැති මේ නම්බරයට මැසේජ් එකක් දාන්න කිව්වේ ඒකයි. හැබැයි ඕන කෙනෙක්ට මේ පන්තියට එන්න පුළුවන් සෙන්සුරාදා පන්තියට. ඉතින් මම මේක මේ අපේ අර පන්තින් ළමයි ගෲප් කරා තමයි මේක මේ කියලා තියෙන්නේ. ඒතර අපිට ඕන කෙනෙක්ට ඒ වුණාට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි බලන්න මේක මම මේ කියපු කතාව දැන් මේ කුෂිකාර්මික අංශය ගත්තම මේකට අපි දානවා මේ කුෂි නිෂ්පාදන ඊට පස්සේ වන වගාව දීවර කර්මාන්තේ බිත්තර වගේ දේවල් හරි ඊට පස්සේ අර මස් මාංශ ඔය මොනවා හරි අපි සත්ත්ව වගාව කියලා අපි කියන ඒ වගේ දේවල් ඔක්කොම මේකට දානවා හරි හැබැයි අර මම අර පතල්ලා ගැනීම ගැන කතා කරේ හරි පතල්ලා ගැනීම ගැන කතා කරනකොට ඔයාලට මතකද අර කලින් අපි කතා කරපු ප්‍රාථමික නිෂ්පාදනය තුළ තමයි පතල්ලා ගැනීම තිබ්බේ. කියන නිෂ්පාදිතේ ස්වභාවය මත අපි ප්‍රාථමිකයි ද්විතීකයි තෘතීක කියලා බෙදුවනේ. ඒතර ඒකේ ප්‍රාථමික එක ඇතුළේ තමයි අපි පතල්ලා ගැනීම දැම්මේ. හැබැයි මෙතන ළමයි පතල්ලා ගැනීම අපි දාන්නේ කොහෙද මේ කාර්මිකයට. ඒතර මේ කාර්මික ඇතුළේ පතල්ලා ගැනීම ටික ඒතර ඉදිකිරීම අංශය හරි ඒ දේවල් ටික මේකේ තියෙනවා. දැන් මෙතන සේවා කියලා තනිකර සේවා ටික විතරයි තියෙන්නේ. හැබැයි මම මේක වැදගත් කියලා කිව්වේ අපි අපේ රටේ දලදේශීය නිෂ්පාදනය ගන්නේ කරනවා. අපි කියන දදීනි. හරි රටේ දලදේශීය නිෂ්පාදනය ගන්නේ කරනකොට මේ තොරතුරු ගන්න ප්‍රවේශ වෙන්නේ මෙන්න මේ නිෂ්පාදන අංශය මත. සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තොත් එහෙම දලදේශීය නිෂ්පාදන 57%ක විතර දායකත්වයක් තියෙන සේවාංශය. මේකෙන් 23%ක් විතර තියෙන්නේ කාර්මික අංශය. කුෂි කාර්මික අංශයෙන් 8%ක් විතර වගේ තියෙන. ඉස්සර ඉතින් 1974 කලින් ඔය ගත්තොත් එහෙම කුෂි කාර්මික අංශය තමයි වැඩිපුරම දායකත්වයක් තිබ්බේ. හරි දැන් මේ අහලා තියෙන මොකද්ද මේ තෘතීක ව්‍යාපාර කියලා කියන්නේ සේවා සපයන ව්‍යාපාර තමයි. හරි හැබැයි ඉතින් සේවා විතරක් නෙමෙයි ඒකේ තියෙන්නේ. හරි වෙළදාම් කටයුතු ටිකත් ඒකේ තියෙනවා. මම ඔයාලට මේ පෙන්නුවේ දැන් මේ වරිගෙන මම ඒක පොඩ්ඩක් කාටරි පැටලලා යන තියෙන මම ඒක චුට්ටක් පෙන්නලා දෙන්න. අපි කලින් කතා කරපු ඉගෙන කට්ටිය අහනවා. මේ තියෙන්නේ මෙන්න මේක තමයි මෙන්න මේක තමයි තෘතීය අංශ තියෙන ඔක්කොම ටික. දැන් ඕකේ සේවා විතරක් තියෙන්නේ. නෑනේ අපේ වෙළදාම් කටයුතු ඒවත් තියෙනවනේ. හරි බලන්න ඒතර මේ හැමදේම මේකේ වෙළදාම ඔය ප්‍රවාහ වෙළදාම ඒවත් තියෙනවා ඕකේ. ඒකයි අපි කිව්වේ අර වෙළදාමයි සේවයි මේ ඔක්කොම මේකේ තියෙනවා. හරි ප්‍රධාන වශයෙන් කෙනෙක්ට තරක් කරන්න පුළුවන් තෘතීය අංශය කියලා කියන්නේ සේවා සපයන ව්‍යාපාර කියලා. හරි නමුත් සේවා විතරක්ම නෙමෙයි ඕකේ තියෙන්නේ. අන්න ඒක පටලවා ගන්න එපා. හරි. ඉතින් ඒක නිසා මම ඒක කිව්වේ ඒක පටලවා ගන්න එපා කියලා. හරි ඊට පස්සේ බලන්න මේ මෙතන අපි දැන් කතා කරපු මේ නිෂ්පාදන අංශය අනුව ඒකේ බලන්න තියෙන දේවල් ටික તો කුෂි කර්මාන්තේ තියෙනවා සියලු වගා කටයුතු සිකිරි බිත්තර මස් ඊට පස්සේ වෙනත් නිෂ්පාදනයන් ඒ දේවල් පැලබෝ කිරීම කුෂිකාර්මික කටයුතු බන්න වනවගාව හරි දීවර කර්මාන්ත මේ හැමදේම මේකේ තියෙනවා. කර්මාන්තාංශය ගත්තොත් පතල්ලා ගැනීම තියෙනවා. නිෂ්පාදන කර්මාන්තය තියෙනවා. විදුලි ජලය දැන් ওই විදුලි ගෑස් ජලය කලින් මතක තිබ්බ තෘතීය කියන්නේ. ඒ දැන් ඒක කර්මාන්තයකට මෙතනදී දෙනවා. හරි. ප්‍රතිචක්‍රීකරණ කටයුතු හරි ඉදිකිරීම කර්මාන්ත ජලය පිරිසුදු කිරීම ඔක්කොම ටික දැන් කර්මාන්තාංශයට ආවා. ඒතර ඒ කියන්නේ කලින් අපි කතා කරපු අර නිෂ්පාදනයේ ස්වභාවය මත අපි ඉගෙන ගත්ත මෙන්න මේ වර්ගීකරණේ හරි කලින් දැන් මෙන්න මේ දෙක මම කිව්වේ පැටලෙලා. දැන් මේ වර්ගීකරණේ මේ විදුලි ජලය ගෑස් ඒවා තිබ්බේ කොහෙද? තෘතීක හැබැයි ඒව මේකේ තියෙනවා මේ. හරි. ඒ නිසා අපි ගත්තොත් මල ප්‍රවාහන කටයුතු ඒ ඔක්කොම මේකේ තියෙයි. ඒතර ඒ ඔක්කොම මේකට ප්‍රතිචක්‍රීකරණේ ඒවා මේ ජලය පිරිසුදු කිරීම මේ වගේ සේවාවක් තිබ්බේ තෘතීක එකේ. හැබැයි ඒ ඔක්කොම දැන් කර්මාන්ත වලට ඒතර ඒ පටලව ගන්න නැතුව අපි හරියට පාඩම් කරගන්නවා. හරි නැත්නම් වැඩි අවුල් වෙනවා. හරි ඔය කියන්නේ මේ දවස්වල දත්ත හරි මේ දවස්වල වර්තමාන දත්ත ඉතින් මම මේ කිව්වේ සාමාන්‍යයෙන් අපේ තියෙන දත්ත ඒ කියන්නේ කොරෝනා වලට කලින් දත්තේ මම කිව්විද අපි වර්තමානයේ තියෙන දත්ත කියලා කියන්නේ 2020ට අදාළ ඕගොල්ලෝ දැන් 2022 කියලා කරන්න ආන 2021 දත්ත තමයි අදාළ කරගන්න ඕනේ හරි ඉතින් එතකොට 2021 කියලා කරන කෙනෙක් නම් 2020 දත්ත තමයි අදාළ වෙන්නේ මම කිව්වේ සාමාන්‍යයෙන් පොදුවේ තිබ්බ ප්‍රතිශතය මේ මම කතා කරේ හරි ප්‍රතිශතාත්මකව කතා කරේ ඉතින් අපි යන් වැඩි ඉස්සරහට හරි බලන්න මේක ඊළඟට අපි යනවා දැන් මම කිව්වා මේක මේ වර්ගීකරණය අපි අනිවාර්යෙන් පාඩම් කරගත යුතුයි කියලා මේ වර්ගීකරණේ හරි වර්ගීකරණය අනිවාර්යෙන් පාඩම් කරගත යුතුයි මේ නිෂ්පාදන අංශය අනුවයි ඊට පස්සේ මෙන්න මේක මේ ස්වභාවය අනුවයි කියන දේ තමයි මේක පැටලෙන්නේ ඒ දෙක අපි හරියට පාඩම් කරගත්තේ නැත්නම් අපිට ගැටලුවක් තියෙනවා කියන්නේ මේ නිෂ්පාදන ස්වභාවය අනුවයි ඊට පස්සේ අපි මෙතන කතා කරන මේ නිෂ්පාදන අංශය අනුවයි කියන දෙක අපිට ගොඩක් වෙලාවට පැටලෙන තැන් ඒ දෙක අපි හරියට පාඩම් කරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා හරි මොකද ඒ දෙක අපිට පැටලෙනවා මොකද නිෂ්පාදන අංශයේ තියෙන දේවල් සමහරට අපි ස්වභාවයකට පටලව ගන්නවා. ඉතින් එහෙම නැතුව මේ අංශයේ තියෙන ටික හරියට මේ කුෂිකාර්මික කුෂිකර්මාන්ත කර්මාන්ත සේවයකේ තියෙන දේවල් ටික හරියට මේකේ
පාඩම් කරගන්න. ඊට පස්සේ මේකේ ස්වභාවය අනුව අපි කතා කරන ප්‍රාථමිකයි ද්විතීයිකයි තෘතීයිකයින් ටික හරියටම ඒක ඇතුළේ තියෙන ටික ඒකේදී පාඩම් කරගන්න ඕනේ. එහෙම නැත්නම් සමහරට MCQ ප්‍රශ්න වලින් අපෙන් ඇහුවම අන්තර්ගත වෙලා තියෙන දේවල් අපිට පැටලෙන්න පුළුවන්. හරි. ඒක නිසා ඒක පටලවා ගන්න එපා. ඒතර මේ ව්‍යාපාර වර්ගීකරණේ එන සෑහෙන වැදගත් අවස්ථාවක් අපි මේ කතා කරේ. ඉතින් අපි යනවා මෙතනින් එහාට. හරි. දැන් මේ ව්‍යාපාරයක යෙදූම් නිමුම් ක්‍රියාවලිය ගැන අපි කතා කරන්න යන්නේ. යෙදූම් නිමුම් ක්‍රියාවලිය ගැන අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒකත් අර මේ වගේ මේ ව්‍යාපාර වර්ගීකරණය වගේම වැදගත් කොටසක්. හරි. දැන් බලමු මේ ව්‍යාපාරයක යෙදූම් නිමුම් ක්‍රියාවලිය. දැන් මේ යෙදූම් තමයි අපි නිමුමක් බවට පත් කරගෙන අපි දාන යෙදූම් ටික තමයි අපි දවසක නිමුමක් බවට පත් කරගන්න. ඒ කියන්නේ අවුට්පුට් එකක් විදිහට එළියට ගන්න අපි දාන යෙදූම් ටික. හරි. ඒ කියන්නේ ඔයා මේ නිෂ්පාදනයේදී භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ඉවසාගත්ත ඒ වගේම මේ කාලයේ දැනුම තොරතුරු කියලා අපි දාන යෙදූම් ටික තමයි දවසක අවුට්පුට් එක නැත්තම් මේකේ නිමුම් විදිහට භාණ්ඩයක් හෝ සේවාවක් බවට පත් කරගන්න. දැන් බලමු මෙතන මේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ඉවසාගත්තේ කියන ටික අපිට හරි පුරුදු හතරක්නේ. හරි. හැබැයි අර කාලයේ දැනුම තොරතුරු කියන එක අපි මේ බිස්නස් ස්ටඩීස් වල විතරක් නැත්තම් ව්‍යාපාර අධ්‍යයනයේදී විතරක් කතා කරන කතාවක්. මොකද අර භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ඉවසාය කියන හතර අපි ගොඩක් වෙලාවට අර ඔයාගේ ආර්ථික විද්‍යාව විෂයේදීත් අපිට අර නිෂ්පාදන සම්පත් කියලා හම්බ වෙනවා. හරි. හැබැයි මෙතනදී මේ කාලයේ දැනුම තොරතුරු කියන ටික අපිට අලුතෙන්ම හම්බෙන කොටසක්. හරි. කාලයේ දැනුම තොරතුරු කියන එක අපිට අලුතෙන්ම හම්බෙන කොටසක්. ඒතර අපි කතා කරන මේ යෙදූම් වල දැන් කාරණා හතක් ගැන. දැන් බලමු මේකේ පළවෙනි එක අපි කතා කරන භූමිය. දැන් ඒතර මේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ඉවසාගත්ත කියන ළමයි අර ඔයා ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගන්න තරම් ලොකුවට විස්තරයක් මේ ව්‍යාපාර අධ්‍යයනයේදී අපි කතා කරන්නේ නැහැ. ඉතින් මේකේ ලක්ෂණ සැපයුම අනම්මයි යෝව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි නිකන් අර නිෂ්පාදන සම්පතක් විදිහට නිකන් යෙදවුමක් විදිහට හැඳින්වීම විතරයි කරන්නේ. ඒක නිසා ආර්ථික විද්‍යාවේදී කතා කරන සියලුම දේවල් ටික මේක අපි ලිවීම අවශ්‍ය නැහැ. හරි. නමුත් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ නිෂ්පාදන සම්පතක් විදිහට භූමිය කියන්නේ? මොකද්ද මේ නිෂ්පාදන සම්පතක් විදිහට ශ්‍රමය කියන්නේ? මොකද්ද මේ නිෂ්පාදන සම්පතක් විදිහට ප්‍රාග්ධනය කියලා කියන්නේ? නිෂ්පාදන සම්පතක් විදිහට ව්‍යවසායගත්තේ කියන්නේ මොකද්ද? හරි. ඉතින් මේ කාලයේ දැනුම තොරතුරු වලින් අපි කතා කරන්නේ මොනවද? මේ සියලු දේවල් ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඒ ටික තමයි මේ ඉස්සෙල්ලම කරන්න යන්නේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න තියෙන්නේ. හරි. හොඳට අහගෙන ඉන්න තියා බලමු මොනවද භූමිය කියන්නේ කියලා. අලම භූමිය කියන්නේ මොකද්ද ඉතින්? අපි දන්නවා නිෂ්පාදනයකට අපි පාවිච්චි කරන ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ටික අපි හඳුන්වන මොනවා කියලාද? භූමිය කියලා. හරි. නිෂ්පාදනයට පාවිච්චි කරන ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ටික අපි කතා කරනවා මොකද්ද? භූමිය. ඒතර මේ නිෂ්පාදනයකට පාවිච්චි කරන ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොම ටික අපි දානවා මේ ලෑන්ඩ් නැත්තම් භූමිය කියන ගොඩ යනට. ඊට පස්සේ මේ ශ්‍රමය කියන්නේ මොකද්ද? ශ්‍රමය කියලම අපි නිෂ්පාදනයට පාවිච්චි කරන අර මිනිස්සුන්ගේ තියෙන අපි කියනවා කායික සහ මානසික වෙහෙස. කියන්නේ කය වේසල වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ මනස වේසල වැඩ කරන කට්ටිය අපි කය වේසල වැඩ කරන කට්ටිය කියන්නේ මහන්සිලා නිකන් මැෂින් වල හරි ඒ වගේ නැත්තම් ඔය හරි අර ඇඟ කය වේසල වැඩ කරන ටිකක් දාඩිය දාලා අන්න එහෙම වැඩ කරන කට්ටිය. හැබැයි අර මනස වේසන කට්ටිය කියන්නේ ඒගොල්ලෝ තමයි ආයතනය තුළ හැම වෙලෙම තීරණ ගන්න. හරි ඒගොල්ලෝ තමයි කළමනාකාරීත්වයේ ඉන්නේ. හරි සම ඩේටා බෝඩ් එකේ ඉන්න කට්ටිය, කලම් මැනේජ්මන්ට් එකේ টොප් මැනේජ්මන්ට් එකේ ඉන්න කට්ටිය ඒ වගේ අර ශ්‍රමයේ සපයන කට්ටිය කියලා ගත්තම ඒක අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. කය වේසන කට්ටිය අනික් කට්ටිය මනස වේසන කට්ටිය. ඒතර කය වේසන කට්ටිය ඉන්නවා. අනිත් එක්ක කවුද මනස වේසන කට්ටිය ඉන්නවා. ඒතර මේ ශ්‍රමය කියන දේ ගත්තම එහෙනම් කායික ශ්‍රමයයි මානසික ශ්‍රමයයි කියලා අපි කොටස් දෙකක් කතා කරනවා. එකක් කය වේසන කට්ටිය, අනිත් එක මනස වේසන කට්ටිය. දෙගොල්ලොම ආයතනයට වැදගත්. හරි දැන් කය වේසන කට්ටිය විතරක් නෙමෙයි මනස වේසන කට්ටිය තමයි ඉතින් ආයතනයේ තීරණ ගන්න. ඒතර ඒගොල්ලෝ ගන්න තීරණ වැරදුනොත් එහෙම සමහරට අර කය වේසන කට්ටියට ජොබ් එකක් නැහැ. හරිද? ඒක නිසා අපි කියනවා දෙකම ඕනේ. හරි හැබැයි අර කය වේසන කට්ටියකින් පොඩ්ඩක් මහන්සි වෙනවා අර දාඩි දාලා එහෙම වැඩ කරන කට්ටිය. හැබැයි අරගොල්ලෝ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඉතින් අර ඒගොල්ලෝ මහන්සි හැබැයි මනස තමයි ඒගොල්ලෝ මහන්සි කරන්නේ. හරි. ඒක නිසා ඒගොල්ලෝ තියාගන්න. ඒතර මම හිතනවා ඒකට පැහැදිලි. ඒතර අපි එනම් භූමිය ගැන කතා කරා. භූමිය කියලා කතා කරේ මොකක්ද එහෙනම් මේ නිෂ්පාදන ක්‍රියාවලියට අපි පාවිච්චි කරන ස්වභාව ධර්මෙන් ගන්න දේවල් ටික. ශ්‍රමය කියලා අපි කතා කරේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලියට අපි පාවිච්චි කරන මිනිස්සුන්ගේ තියෙන කායික සහ මානසික වෙහෙස. නැත්නම් අපි කියන කය වේසල වැඩ කරන කට්ටිය ඉන්නවා. මනස වේසල වැඩ කරන කට්ටිය ඉන්න මේ දෙගොල්ලොම අපි ශ්‍රමය කියන කොටට දානවා. හරිද? අපි ඊට පස්සේ වලින් ප්‍රාග්ධනය. ඉතින් මේව හොඳට පාඩම් කරනවා. මම මේවා මේ වෙරනම් බෝඩ් එකේ ලීලී කරන්නේ නැත්තේ මේ පොඩි පොඩි දේවල් අපි ඉක්මනට යමු. මොකද අද මේ කොටස අපි ඉවර කරන්න අවශ්‍යයි. ඒක නිසා මම පොඩි පොඩි දේවල් ඔක්කොම බෝඩ් එකේ ලියන්නේ නැහැ. හැබැයි මේව දැනගත යුතුයි. මොනවද මේ ප්‍රාග්ධනය කියන්නේ? ප්‍රාග්ධනය කියලම අපි හැම වෙලේම දැන් ඔය ගිනුම් කරනේදී නම් ප්‍රාග්ධනය දිහා දකින්නේ හැම වෙලේම අයිතිකාරය ව්‍යාපාරට දාන දේවල් විදිහට. හරි. හැබැයි අපි ප්‍රාග්ධනය කියලා දකින්නේ මොකද්ද හැම වෙලේම? අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයට පාවිච්චි කරන්න නිෂ්පාදන ක්‍රියාවට පාවිච්චි කරන්න අපි මිනිස්සු නිර්මාණය කරපු දේවල්. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, කර්මාන්ශාලා ඉතින් අන්න ඒ වගේ මේ නිෂ්පාදනයේට යෙදවුමක් විදිහට පාවිච්චි කරන්න මිනිස්සු නිර්මාණය කරපු දේවල්, මිනිස්සු නිර්මාණය කරපු දේවල් අපි කතා කරන මොනවා කියලාද? ප්‍රාග්ධනය කියලා. හරි. ඉතින් නිෂ්පාදන නිර්මාණය නැත්නම් නිෂ්පාදන කියලා පාවිච්චි කරන්න
මිනිසා විසින් හදපු දේවල් අපි කතා කරන මොකක් කියලාද ප්‍රාග්ධනය කියලා. ඉතින් මෙන්න මේ තුන අපි ඉස්සෙල්ලා කතා කරපු තුන පොඩ්ඩක් බලමු. හරිද? මම කිව්ව මොකද්ද මේ නිෂ්පාදන සම්පත් විදිහට ප්‍රධාන වශයෙන් අපි කතා කරා මුලින්ම. හරි නිෂ්පාදන සම්පත් විදිහට මුලින්ම කතා කරා. හරි හරි ඉතින් මේ හරි මං හිතනවා ඒක මේ හරි ආපු කෙනාට ප්‍රශ්නේ ඒක පැහැදිලි කියලා. හරි මම ඒක තමයි කිව්වේ. හරි පොඩ්ඩක් අහගින්. හරි මං කිව්වේ මේ නිෂ්පාදන සම්පත් ගැන අපි කතා කරනකොට මේක මුලින්ම කතා කරා මොකද්ද භූමිය ගැන. ඒතර භූමිය කිව්වේ මොකද්ද අපි හැම වෙලේම ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. දැන් ඒතර මේ කෙනෙක් අහනවා ප්‍රාග්ධන මුදල් ගන්න ප්‍රාග්ධන මුදල් ගන්න නෑ ළමයි අපි කියන්නේ කිරුම් කරන්නේදී මුදල් කියන එක ගත්තට අපි අර මේ විෂයන් වලදී අපි ඒක අර මුදල් කියන දේ ප්‍රාග්ධනය කියලා සලකන්නේ නෑ. ඒකට හේතුව අපි අර නිෂ්පාදනයේ යොදා ගන්න ආධාරක විතරයි අපි ප්‍රාග්ධනය කියලා සලකන්නේ. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි හරි ඒ වගේ දේවල් තුන මුදල් කියන දේ ගිණුම් කරන්නේ නම් ප්‍රාග්ධනය කියලා සලකනවා. ගිණුම් කරන්නේ. හැබැයි අපි හැම වෙලෙම ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන පාවිච්චි කරන්න මිනිස්සු හදපු නිෂ්පාදන ආධාරක වලට විතරයි. හරි. ඒක නිසා ඒක පටලවා ගන්න මුදල් ඒතර ප්‍රාග්ධනය වෙන්නේ නැහැ. හරි. දැන් හරි බලමු පොඩ අහන් ඉන්න. දැන් මම කිව්ව විතර මේ විද්‍යාව අපි සාධක තුනක් ගැන කතා කරා. යෙදවුම් විදිහට කතා කරන පළවෙනි එක භූමිය. මම කිව්ව භූමිය කියලා කියන්නේ නිෂ්පාදනයට පාවිච්චි කරන්න ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ටික භූමිය. ශ්‍රමය කියලා කිව්වේ මොකද්ද? මේ නිෂ්පාදන ක්‍රියාවට අපි පාවිච්චි කරන්න මිනිස්සු දෙන කායික සහ මානසික වෙහෙස. නැත්නම් අපි කියන මිනිස්සුන්ගේ කය වේසල වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ මනස වේසල වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝම ඕක ඉන්නේ. හරි. ඉතින් ප්‍රාග්ධනය කියලා කිව්වේ හැම වෙලෙම මිනිස්සු නිර්මාණය කරපු නිෂ්පාදන ආධාර. හරි. ඉතින් ව්‍යවසායකත්වය කියන්නේ මොකද? දැන් එක වැදගත්. ව්‍යවසායකත්වය කියවලම හැම වෙලෙම ඒගොල්ලෝ භූමියත් පාවිච්චි කරනවා. ශ්‍රමයත් පාවිච්චි කරනවා ප්‍රාග්ධනයත් පාවිච්චි කරනවා. ඒතර අපි කියන ව්‍යවසායකයෝ කියන කට්ටිය ගත්තම ඒගොල්ලෝ භූමියයි ශ්‍රමයයි ප්‍රාග්ධනය කියන මේ සියලු නිෂ්පාදන සාධක මිශ්‍ර කරලා තමා එයාගේ නවෝත්පාදනය බිහි කරන්නේ. හරි. ඒතර අපි කියන ව්‍යවසායකෙක් වුණාම එයා නවෝත්පාදනයක් බිහි කරන හැබැයි නවෝත්පාදනය බිහි කරන්න එයා හැම වෙලේම අර අපේ තියෙන අනිකුත් යෙදුම් ටික භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ සියලු දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සියලු දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරලා තමයි මේ නවෝත්පාදනයේ හැම වෙලෙම බිහි කරනවා. ඒතර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියවම භූමිය කියන්නේ අපේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ශ්‍රමය කියන්නේ මිනිස්සු හරි කය වේසර වැඩ කරන කට්ටිය ඉන්නවා මනස වේසල වැඩ කරන කට්ටිය ඉන්නවා ප්‍රාග්ධනය කියන්නේ මිනිස්සු නිර්මාණය කරපු නිෂ්පාදන ආධාරක මේ හැමදේම පාවිච්චි කරලා ව්‍යවසායකයා මොකද්ද කරන්නේ එයා නවෝත්පාදනයක් බිහි කරනකොට ළම මේ ව්‍යවසායකයා නවෝත්පාදනය බිහි කරනකොට අපි කියන අර අවදානම කියන දේ නැට්ට වගේ එනවා යාගේ පිටිපස්සේ හරි කියන අවදානම කියන දේ නැතුව ව්‍යවසායකයට නවෝත්පාදනයක් බිහි කරන්න බෑ එන අවදානම කියන්නේ ව්‍යවසායකයෙක් එක්ක බැඳිලා ඉන්න දෙයක් හරි ඒතර ව්‍යවසායකයෙක් කියන්නේ මිනිස්සෙක් අපි කියන සුවිශේෂී මානව සාධකයක් කියලා හැබැයි ඒක අර ශ්‍රමයෙන් වෙන් වෙච්ච සුවිශේෂී මානව සාධකයක් කරන එකට හේතුව අර ශ්‍රමිකයා වගේ නෙමේ මේ ඇවිල්ලා අර ලොකු රිස්ක් එකක් අරගෙන අවදානමක් අරගෙන තමා එයාගේ නවෝත්පාදනය බිහි කරන්නේ. ඉතින් අන්න ඒක හොඳට විතර අවදානමක් අරගෙන නවෝත්පාදනයක් බිහි කරන මානව සාධකයට අපි කියන මොකද්ද ව්‍යවසායකත්වය. ව්‍යවසායකයෝ තමයි එහෙනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මූලික වෙන්නේ. රටක ව්‍යවසායකයෝ වැඩි නම් ඒකේ රටට සම්පතක්. හැබැයි ව්‍යවසායකයෝ අඩු එක තමයි අපේ රට අපේ වගේ රටවල තියෙන ප්‍රශ්නේ ව්‍යවසායකයෝ ඉන්නේ 100%ක් විතර. හරි ඒක නිසා ඉතින් රටවල් දියුණු වෙන්න ව්‍යාපාර අලුත් ව්‍යාපාර නිර්මාණය වෙන්න ඒක ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒතර එන අපි සාධක හතරක් කතා කරා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසාය. මම යනවා ළම ඊළඟ තුන. කාලය දැනුම තොරතුරු. මම මේ තුන පොඩ්ඩක් කතා කරනවා. කාලය. අපි දන්න මේ කාලය කියන දේ ගත්තම මේක සීමිතයි. හරි කාලය කියන දේ ගත්තා අපි කොහොමද දන්නවනේ කාලය රන්නා සමානයි. හරි. ඒ වෙනද මේ කාලය කියන දේ ව්‍යාපාරයකට සීමිතයි. ඒක නිසා මේ තියෙන අපේ සීමිත කාලයෙන් අපි හරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. බලන්න මම කියපුවා තා. ඒතර ව්‍යාපාරයකට ලැබිලා තියෙන සීමිත කාලෙන් ඒගොල්ලෝ හරිම ප්‍රයෝජනයක් ගත්තේ නැත්තම් හරි ව්‍යාපාරයකට ව්‍යාපාර ආයතනයකට ලැබිලා තියෙන සීමිත කාලය තුලින් ඒගොල්ලෝ හරිම ප්‍රයෝජනයක් ගත්තේ නැත්තම් සමහර වෙලාවට අපි ඉදිරිපත් කරන ව්‍යාපාර අදහසක් වෙන කෙනෙක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගෙන අපිව පාස් කරලා යන්න ලොකු කාලයක් ගත වෙන්නේ. බඩ මං කියපුවා අපි ව්‍යාපාරයක් විදියට හරිම වෙලාවේදී හරිම ඩිසිෂන් එක නැත්නම් අපි කියන හරිම වෙලාවේදී හරිම තීරණය ගත්තේ නැත්නම් අපේ තරංකරු ළමයි අපිව පාස් කරලා යනවා කියන එක අපිට වළක්වන්න බෑ. ඒක නිසා අපි කියන හැම වෙලේම හරි වෙලාවට හරි දේ කරන්න ඕනේ. ඒක මේ බිස්නස් එකේදී විතරක් නෙමෙයි. ඔයාගේ ජීවිතයත් ඒක අදාළ. දැන් ඒ ලෙවල් කාලේදී ඉස්සෙල්ලා හරියට ඒ ලෙවල් කරලා ඉන්නවා. හරි. ඒ වගේ තමයි මේ කාලය කියන්නේ අපිට එනං සීමිත සම්පතක්. මේ සීමිත කාලයෙන් අපි ව්‍යාපාර ආයතනයක් විදිහට ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒතර මේ සීමිත කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ නැත්නම් සීමිත කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි කියන මේ ව්‍යාපාර කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. අපිට මේ ව්‍යාපාර ලෝකෙ තියෙන තරඟයට කවදාවත් මුහුණ දෙන්න බැරි වෙනවා. මොකද ඒකට හේතුව
අපේ ඉන්න තරංකරුවෝ අපිට වඩා මේ කාලේ හරි විදිහට කළමනාකරණය කරගෙන හරි වෙලාවට හරි දේවල් කරොත් එහෙම අපිට කවදාවත් එයා ගාවට ලං වෙන්නවත් බැරි වෙනවා. ඒක නිසා අපි කියන මේ කාලය කියන දේ ව්‍යාපාරයකට හරිම වැදගත්. හරි වෙලාවෙදි හරි දේ කරන්න. එයා හැම වෙලේම එයාගේ සැලසුම් හදා ගන්න ඕනේ. හරිම වෙලාවෙදි හරිම දේ සිද්ධ වෙන විදිහට. එහෙම නැතුව පස්සේ හිත දැන් කරන්න ඕන දේ තව පොඩ්ඩක් බලලා කරමු. අනිත් එක්කෙනා කරාම මොකද වෙන්නේ කියලා බලලා කරමු. ඒතර එහෙම කරාම ළමයි ඉතින් අර අනිත් පුද්ගලයා ඉස්සරහට ගිහින් ඉවරයි. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම අර අපේ තියෙන සීමිත කාලය හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ. මොකද්ද මේ ක්‍රියාවලිය කියන්නේ? ඔයාගේ ව්‍යාපාර ක්‍රියාවලිය. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ දෙවෙනි එක අපි කතා කරනවා. දැනුම. දැනුම කියන්නේ knowledge එක. මේ දැනුම කියන එක වට ලැබෙන ළමයි ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය. මේ ගන්නෙත් දැනුම තමයි. හරි. අපිට දැනුම කියන දේ ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ කොහෙන්ද? අධ්‍යාපනයෙන්. අපි කියනවා ඔයා මේ ගන්නෙත් දැනුම තමයි. හරි. ඔයාට දැන් මේ ලැබෙන්නේ දැනුම තමයි. හරි. එහෙනම් ළමයි මේ දැනුම කියන දේ කොහොමද ව්‍යාපාරයකට අපිට යෙදවීමක් වෙන්නේ? ඔයා හිතන්න මිනිස්සු අධ්‍යාපනය තුලින් එකතු කරගන්න දැනුමත් එක්ක තමා එයාට ව්‍යාපාරයකට සැලසුමක් හදන්න අවශ්‍ය කරන පදනම ලැබෙන්නේ. හරි. ඒ වගේම තමා ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න යනකොට එයා සමහරට ඉගෙනගත්ත දේවල් එයාට වැදගත් වෙනවා. ඒතකොට ඒක සමහරට අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි. එයාගේ පළපුරුද්දෙන් ඔය ලංකාවේ සමහර ව්‍යාපාරිකයෝ ඉන්න ළමයි ඒගොල්ලන්ට මේ ව්‍යාපාර ගැන කිසිම එහෙම සමහරට අධ්‍යාපනයක් ලැබලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ලබාගත් එක්ස්පීරියන්ස් එක පළපුරුද්ද ඒ දේවල් එක්ක සමහරට අර හොඳට ඉගෙනගෙන උපාධි දෙක තුනක් තියෙන පුද්ගලයෙක්ට වඩා දැනුමක් සමහරට එයා ගාව තියෙනවා. හරි. ඒ කොහොම හරි අපි කියන මේ දැනුම කියන දේ ව්‍යාපාරික සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒකට හේතුව අපි මේ අධ්‍යාපනය තුලින් හරි අත්දැකීම් තුලින් හරි එකතු කරගන්න දැනුමත් එක්ක තමා හැම වෙලේම ව්‍යාපාරය ඉස්සරහට යන්නේ. හරි. ව්‍යාපාරයේ සැලසුම් සකස් වෙන්නේ. එහෙනම් මේ දැනුම කියන්නේ ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය වන යෙදවීමක්. ඒක මේක නිෂ්පාදන සම්පතක් නැත්නම් මේ යෙදවීමක් කියන එක අපි අරගන්නේ දැනුම කියන දේ. ඒතර අපේ ප්‍රධාන සාධක හතර භූමිශමේ ප්‍රාර්ථනයේ ව්‍යවසායට අමතරව තව කතා කර කාලය දැනුම අනිත් එක අපි කතා කරමු මොනවද තොරතුරු. කාලේ දැනුම තොරතුරු. දැන් බලමු මේ තොරතුරක් කියන්නේ මොනවද කියලා. තොරතුරු කියවල මේකත් හරි වැදගත්. අපි කියනවා අපේ ව්‍යාපාරයේ පෙර වර්ෂවල තොරතුරු. මොකක්ද මේ කතාව? දැන් අපේ ව්‍යාපාරයේ පෙර වර්ෂවල තොරතුරු කියවලම හැම වෙලේම අපේ ව්‍යාපාර ආයතනයේ කලින් අවුරුදු වල මූල්‍ය ප්‍රකාශ කියලා හිතන්නකෝ. ඒතර කලින් අවුරුදු වල මූල්‍ය ප්‍රකාශ දිහා බලනකොට අපිට හොයාගන්න පුළුවන් වෙනවා ගිය අවුරුද්දේ අපේ මූල්‍ය තත්ත්වය කොහොමද? අපි හොඳ ලාභයක් ලබලද? කොයි අංශවලද අපේ දුර්වලතා තියෙන්නේ? එහෙනම් අපි අපේ අලුත් සැලසුම හදනකොට ඒ දුර්වලතා නැති කරගන්න එපා සැලසුම් කරන්න. මම කිව්වද අපි හැම වෙලේම ව්‍යාපාරය කියන අපේ ව්‍යාපාරයේ පරණ තොරතුරුත් හොයන්න ඕන. හරි මම ඒක ඉස්සෙල්ලා කතා කරන්නේ ඒකයි. ඒවා ව්‍යාපාරයේ අනාගතයේ සම්බන්ධව මොන හරි තීරණයක් ගන්නකොට අනිවාර්යෙන් අපේ ව්‍යාපාරය ළමයි පරණ අවුරුදු වල මොකද උනේ? හරි කලින් අවුරුදු වල මොකද සිද්ධ උනේ? ඒ දේ අපි අනිවාර්යෙන් හොයන්න ඕන. ඒ දේ හොයලා අපි හැම වෙලේම බලන්න ඕනේ මොන තැන්වලද අපිට වැරදිලා තියෙන්නේ. ඒ වැරදිච්ච තැන් වලට හම්බ වෙන්නේ කොහොමද? මේ තොරතුරු හොයන එකෙන්. ඒතර මම කිව්වා සමහරට ගිය අවුරුදු වල අපේ මූල්‍ය ප්‍රකාශ බලනවා. ඒතර මේ දේවල් එක්ක අපි හොයාගන්නවා අපේ ව්‍යාපාරය තුළ අපිට වැරදිච්ච තැන්. හරි ඒතර ඒ වැරදි තැන් ආයි වරද්දන්න රෑ වැටුණු වෙලේ දවල් වැටෙන්නෙත් නැහැ නේ. අපි වැරදිච්ච තැන් ටික හදාගන්න අපේ අලුත් සැලසුම හදන්න. ඒ වගේ තමයි ළමයි අපේ ව්‍යාපාරය ගැන විතරක් වෙලා හරියන්නෙත් නැහැ. අපිට ඉන්න ඕනේ තරංකරු. ඒතර අපි ඒගොල්ලෝ ගැන හොයන්න ඕනේ. ඉතින් අර සරල සිංහල වචනෙන් කියනදී ඕපදූප තමයි. හරි හැබැයි හොයන්න වෙනවා. මොකද අපි තරංගෙට මුහුණ දෙන්න එපේ. ඒතර අපේ තරංකරු මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ තොරතුරු මොනවද? ගිය අවුරුද්දේ ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඉස්සරහට ඒගොල්ලෝ මොනවද කරන්න හිතන් ඉන්නේ? ඉතින් මේ තොරතුරු අපි හොයන්න ඕනේ. ඒ හොයාගන්න තොරතුරුත් එක්ක තමයි ඔයාගේ ව්‍යාපාරයේ අනාගත සැලසුම් හදන්න. හරි. ඒ හොයාගන්න තොරතුරුත් එක්ක තමයි ඔයාගේ ව්‍යාපාරයේ අනාගත සැලසුම් ටික හදන්න. එහෙනම් ඒ සැලසුම් සාර්ථක වෙන්න නම් මේ හොයාගන්න තොරතුරු අර වඩාත් නිවැරදි සත්‍ය හොඳම තොරතුරු වෙන්න ඕනේ. ඒක අපේ ව්‍යාපාරේ තොරතුරු වෙන්න පුළුවන්. වෙනත් ව්‍යාපාරික තොරතුරු වෙන්න පුළුවන්. යන්නේ වගේ අපි මේ හොයාගන්න තොරතුරු ටික ගත්තම ඒවා අපිට අර සත්‍ය තොරතුරු වෙන්න ඕනේ. ඒ වගේම අපිට අර ඵලදායීව පාවිච්චි කරන්න පුළුවන් තොරතුරු වෙන්න ඕනේ. එහෙම වුණොත් මේක අපිට අර ව්‍යාපාරයේ යෙදවීමක් කියලා කතා කරන්න පුළුවන්. මම හිතනවා මම කියපු දේවල් ටික ඔයාලට පැහැදිලි. මේ වීඩියෝ ආයි බලන්න. බලලා මේව මොන හරි ගැටලු තියෙනවා නම් ආයි ඔලුවට දාගන්න. ප්‍රශ්න තිබ්බොත් කතා කරලා අහන්න. නම්බරෙත් ලිව්වා. හරි 071 98 මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරලා අහන්න. ඒතර මේ නිෂ්පාදන සාධක හත අපි හරියට දැනගන්න ඕනේ. මොනවද හත? භූමිශමේ ප්‍රාර්ථන ඉවසාය. ඒ වගේම අලුතෙන් එකතු වෙච්ච දුර මොනවද? කාලය දැනුම
තොරතුරු මේවා ගැන අපි අනිවාර්යෙන්ම දැනගත යුතුයි. ඒතර මේවත් එක්ක ඊළඟට මොකක්ද වෙන්නේ මේ ව්‍යාපාරයේ කාර්යයන්. ව්‍යාපාරික ළමයි පරිපාලන කටයුත්ත මොන දේ හරියට තිබ්බත් පරිපාලනයේ හරියට නැත්නම් වැඩේ අවුල්. ඒක පාසලක වෙන්න පුළුවන්, ව්‍යාපාර ස්ථානයක වෙන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන් ඕනම තැනක. මොන දේවල් කොහොම තිබ්බත් පරිපාලන කටයුත්ත හරියට වෙන්නේ නැත්නම් අනිත් මොනවා තිබ්බත් වැඩක් නැහැ. එහෙනම් අපි කියන මේ පරිපාලනය කියන දේ හරියටම සිද්ධ වෙන්න ඕනේ ව්‍යාපාරයක් ඇතුලේ. එහෙම නැත්නම් වැඩේ අසාර්ථකයි. හරි. ඒ වගේ තමයි මේ මෙහෙයුම් කටයුතු නැත්නම් මේ නිෂ්පාදන කටයුත්ත කියන එකත් ව්‍යාපාරයේදී අපි හිතමු මොන හරි දැන් ගාමන්ට් එකක් කියලා. ඒතර එයාගේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්තනේ ඇඳුම් මානේ. නැත්නම් නිෂ්පාදනය. ඒතර ඒක ගැන ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඒගොල්ලෝ ප්‍රධාන ව්‍යාපාරික සල්ලි කරන කටයුතු කියන මේ මාකටිං පැත්ත. හරි. ඉතින් මූල්‍ය කටයුතු ෆයිනෑන්ස්. හරි. ඊට පස්සේ මානව සම්පත් කටයුතු අපේ human resource එක නැත්නම් මානව සම්පත අපි හරි විදිහට කළමනාකරණය කරගන්න ඕනේ. ආයතනය තුළ පරීක්ෂණ සංවර්ධන කටයුතු අපි සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ research and development. හරිද? ඒව තුලින් අපි අනාගතයට අවශ්‍ය කරන දේවල් හොයාගන්නවා. අපි පරීක්ෂණ සංවර්ධන කටයුතු කරලා අනාගතයට අවශ්‍ය දේවල් අපි ඒ පරීක්ෂණ සංවර්ධන කටයුතු කරලා හොයාගන්නවා. මේ තොරතුරු කළමනාකරණය මේ IT වගේ පැති. හරි? අපි මේ තොරතුරු අපි ඉදිරිය තොරතුරු හරියට කළමනාකරණය කරන්න ඒ දේවල් ව්‍යාපාර කාර්යයන්. ඒතර අපේ මේ තියෙන යෙදුම් ටික මේ ව්‍යාපාර කාර්යයන් එක එකතු වෙලා තමයි අවසානයේ නිමුමක් විදිහට මොකක් දෙන්නේද? භාණ්ඩයක් හෝ සේවාවක් අපිට එළියට දෙන්නේ. අවසාන නිමුමක් විදිහට භාණ්ඩයක් හෝ සේවාවක් එළියට දෙන්නේ අපේ මේ තියෙන යෙදුම් ටික මේ ව්‍යාපාර කාර්යයන් සමග එකතු වෙලා. ඉතින් ව්‍යාපාර කාර්යයන් මේ යෙදුම් ටික ව්‍යාපාර කාර්යයන් එක එකතු වුණාට පස්සේ අවසානයේ අවුට්පුට් එකක් විදිහට නැත්නම් මේ නිමුමක් විදිහට එළියට එනවා මොකද්ද? එක්ක භාණ්ඩයක් නැත්තම් සේවාවක්. ඉතින් මම හිතනවා මේවට පැහැදිලිද මේවා පාඩම් කරගන්න අනිවාර්යෙන්. මේ අතිශයින් වැදගත් මේ ටික ආයෙ දීලා තියෙනවාට මේ මූලික ව්‍යාපාර කාර්යයන් ටික ඕනනම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගන්න. මම මේවා එකින් එකට කතා කරන්නේ මම මේවා කියලා දීපු නිසා. හරිද? ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මේ උදාහරණ ටිකක් දීලා තියෙනවා. හරි අලෙවිකරණයට ඊට පස්සේ නිෂ්පාදන කටයුතු වලට මූල්‍ය කටයුතු වලට මානව සම්පත් කටයුතු වලට ඒවට උදාහරණ දීලා තියෙනවා. අවශ්‍ය නම් ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මොකද මේවා අපි සාකච්ඡා කරපු නිසා. හරි අපි යන් ඉස්සරහට. හරි ඊළඟ මාතෘකාව අපේ ඇල්මැති පාර්ශව. හරි තවත් වැදගත් පාර්ශව මාතෘකාවකට අපි ඉන්නේ. මම කිව්වා අද ප්‍රධාන වශයෙන් මේ ඇල්මැති පාර්ශව ඊට පස්සේ ව්‍යාපාරේ විෂන් එක මිෂන් එක ව්‍යාපාර පරිසරේ ඔය දේවල් ටික කතා කරලා පාඩම අවසන් කරමු. හරි ඒතර අද පාඩම අවසන් කරාට පස්සේ ඊළඟට ඕගොල්ලන්ගේ අපේ පන්ති තියෙන වැඩේ වෙන්නේ මේකේ පේපරේ. කියන්නේ පළවෙනි පාඩම් තුනට අදාළ පේපරේ. ඒතර ලබන සතියේදී අපි ව්‍යාපාර සංවිධාන පාඩම පටන් ගන්නවා. සිලබස් එකේ හතරවෙනි පාඩම. අපි ඒතර එක දෙක තුන පාඩම් අද කරයන් පස්සේ එක දෙක තුන පාඩම් තුනම ඉවරයි. ඒතර කවුරු කෙනෙක් මොන හරියට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කතා කරලා වීඩියෝ එක ගන්න. හරි වීඩියෝ දාලා තියෙන්නේ ඔක්කොම ගෲප් වලට. ඒතර අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවනම් මට කතා කරලා වීඩියෝ එක ගන්න. හරි බලමු ප්‍රශ්න අහනවා. පේපර් එක කවද්ද දෙන්නේ කියලා අහනවා. පේපර් එක දෙන්න ළමයි බදාදා. ඒතර 1යි 2යි 3යි පාඩම් කරලා ඉවර කරන් පේපර් දෙන්නේ බදාදා. බදාදා උදේ දානවා දවස් ඕන වෙලාවක ලියතයි. මම ලබන ඉරිදා කතා කර ලබන ඉරිදා කියලා කිය ලබන ඉරිදා නෙවෙයි ලබන සෙන්සුරාදා පාඩම කරන්නේ. සෙන්සුරාදාට පන්ති යන්නේ සෙන්සුරාදා තමයි පන්ති යන්නේ. ඒතර මේ බදාදාට තමයි පේපරේ තියෙනවා කියලා කිව්වේ. සාකච්ඡා කරන එක මම කියන්නම් පේපරේ. හරි. අපි යන් වැඩි ඉස්සරහට මේක අපි ඇල්මැති පාර්ශව ස්ටේක් හෝල්ඩර්ස්ලා ගැන කතා කරන්න යන්නේ. බලලා මේ ඇල්මැති පාර්ශවයක් කියන්නේ මොකද්ද? හරි. ව්‍යාපාරයක හැම වෙලෙම ව්‍යාපාර කටයුතු ගැන අවධානයෙන් ඉන්න. නැත්නම් අපි කියන අපේ ව්‍යාපාරේ අපි කරන ව්‍යාපාර කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නැත්නම් මේ ව්‍යාපාර කටයුත්ත ගැන අවධානයෙන් ඉන්න නැත්නම් මේකට අදාළ තොරතුරු හොයන. හරි. කියන්නේ අපේ බිස්නස් එක ගැන තොරතුරු හොයන, ව්‍යාපාරය ගැන අවධානයෙන් ඉන්න. අන්න එහෙම පාර්ශව අපි කියන කවුරු කියලා මේ ව්‍යාපාරට ඇල්මක් දක්වන පාර්ශව. හරි. ඒතර ඒගොල්ලෝ හැම වෙලේම ව්‍යාපාරට ඇල්මක් දක්වන්නේ ඉතින් මොන හරි වාසියක් ප්‍රතිලාභයක් වෙනුවෙන් තමයි. හරි. ඒතර මේ ව්‍යාපාර ආයතනයත් එක්ක සම්බන්ධ වෙන පාර්ශව අපිත් එක්ක එකට වැඩ කරන පාර්ශව ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වන්නේ ඉතින් මොන හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු ඒක එහෙම තමයි. හරි ඒ වගේම තමයි ඒ ඇල්මැති පාර්ශව වලින් ව්‍යාපාරට ප්‍රතිලාභයක් තියෙනවා. දෙපැත්තටම තියෙනවා. හරි. ඒ මං කිව්විතර ව්‍යාපාරයක් ඇල්මැති පාර්ශවයක් කියන්නේ හැම වෙලෙම ඇල්ම දක්වන පාර්ශවයක් කියන්නේ ව්‍යාපාර කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඒ ව්‍යාපාර කටයුතුත් එක්ක ඉදිරියට යන පාර්ශව. හරි. ඒතර ඒගොල්ලෝ ව්‍යාපාරයේ තොරතුරු හොයනවා. ව්‍යාපාරට සමහර සේවයක් මොන හරි සපයනවා. හරි ව්‍යාපාරෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය. ඒතර ඒ පිරිස ගත්තම ව්‍යාපාරය තුලින් ඒගොල්ලන්ට සේවයක් වෙනවා. ඒගොල්ලෝ තුලින් ව්‍යාපාරට සේවයක් වෙනවා. හරි. ඒක නිසා අපි මේ ඇල්මැති පාර්ශව ගැන පොඩක් කතා කරලා යමු ඉස්සරහට වැඩි. හරිද මේක අපි ඊළඟට ව්‍යාපාර පරිසරයේ සතුවත විශ්ලේෂණ ඒවට යනවා.
අද පන්ති අවසන්කන් සියලු දෙනා එකතු වෙලා ඉන්න අද කට්ටිය අතින් අඩු වෙන්නේ ආවේ නමුත් ඉවරනකන් ඉන්න සියලු දෙනා එකතු වෙලා හරි බන් මේක මම ඔයාලට කිව්වා ඇල්මැදි පාර්ශ්ව බලන්න පළවෙනි එක ඉන්න අයිතිකරුවෝ හරි බලන්න මේකේ අයිතිකරුවෝ ඇයි ව්‍යාපාරට උනන්දුවක් දක්වන්නේ කියලා තියෙනවා බලන්න පළවෙනි එක ව්‍යාපාරයේ සාර්ථකත්වය සහ ලාභය වැඩිපුර ලැබේ නම් ඔවුන්ට ඉපයුම ඉහළ යනවා ඒක ගැන තමයි අත්‍තරවිදි අයිතිකාරයෝ විදිහට ළමයි ව්‍යාපාරය දිහා බලන් ඉන්නේ හොඳ ලාභයක් ගන්නනේ මොකද ඒගොල්ලෝ තමයි ව්‍යාපාරට ආයෝජනය කරේ ව්‍යාපාරට සල්ලි දැම්මේ අයිතිකාරයෝ ඉතින් ව්‍යාපාරට සල්ලි දෙව්වේ අයිතිකාරයෝ නම් ඒගොල්ලෝ හැම වෙලෙම ව්‍යාපාර දිහා බලන් ඉන්නේ ඇයි හොඳ ප්‍රතිලාභයක් ගන්න එයා ව්‍යාපාර දිහා හැම වෙලෙම බලන් ඉන්නේ අයිතිකාරයෝ ව්‍යාපාර දිහා අවධානයෙන් ඉන්නේ හොඳ ප්‍රතිලාභයක් ගන්න එයා කරපු ආයෝජනයේට හොඳ ප්‍රතිලාභයක් ඒකේ බලපෑමක් දීලා තියෙනවා මෙතන හරි ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු වල තීරණ ගන්නවා ඒ අනුව ව්‍යාපාර කටයුතු පාලනය කරේ ඒගොල්ලෝ බලපෑම් කරනවා ඉතින් ඒගොල්ලෝ එතකොට මේ ව්‍යාපාරට ආයෝජනය කරලා තියෙන නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් ව්‍යාපාර කටයුතු වල තීරණ ගන්නවා ඒ වගේම ව්‍යාපාර කටයුතු පාලනය කරේ ඒගොල්ලෝ බලපෑම් ඇති කරනවා අපි දෙවෙනි පාර්ශ්වය ගත්තොත් කළමනාකරු කියන්නේ කවුද මේ මැනේජර්ස්ලානේ ඒතර අපේ ආයතනයේ කළමනාකරු ගත්තම ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරේ උනන්දු වෙන්න හේතු කිහිපයක් තියෙනවා බලන්න පළවෙනි එක ව්‍යාපාර සාර්ථකත්වය ඒගොල්ලෝ අපේක්ෂා කරනවා මොකද ඒකට හේතුව ඒගොල්ලෝ දන්නවා සාර්ථක වුණාම ඒගොල්ලන්ගේ කළමනාකරුවන්ගේ වර්ධනය සහ දීමනා ඉහළ යාමක් කරනවා ව්‍යාපාරයක් සාර්ථක වෙන්න හැම වෙලේම කළමනාකරු ගන්න තීරණත් එක්ක දැන් කළමනාකරුනේ හැම වෙලේම ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒතර අපි කියනවා ව්‍යාපාර ආයතනයක් හැම වෙලේම සාර්ථකත්වයට පත්වන්නේ කළමනාකරු ගන්න තීරණත් එක්ක. ඒතර අපි කියනවා මේ කළමනාකරු ගන්න තීරණ තුලින් තමයි ව්‍යාපාරයේ සාර්ථකත්වයට පත්වන්නේ. ඒතර එහෙනම් කළමනාකරු හැම වෙලේම ව්‍යාපාරයට ඇල්මක් දක්වන්න එක හේතුවක් වෙනවා. තමන් ගත්ත තීරණ වලට මොකද උනේ? තමන් ගත්ත තීරණ වලින් මේ ව්‍යාපාර දියුණු වෙලාද? හරි. ඒ වගේම තමයි තමන් ගත්ත තීරණ වලින් ව්‍යාපාර දියුණු වෙලා නම් එයාගේ තනතුරේ වර්ධනයක් නැත්නම් එයාට දීමනා ඒ වගේ දේවලුත් හම්බ වෙනවා. ඒතර ඒ හේතු නිසා තමයි කළමනාකරු හැම වෙලෙම ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන්න හේතු වෙන්නේ. හරි. ඊට අපි ඊට පස්සේ කතා කරන මේකෙන් තියෙන බලපෑම. බන්ඩිස් කියන කතා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට ඒවා ක්‍රියාත්මක කිරීම ඍජු සම්බන්ධව එදිනෙදා ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීම කරේ බලපෑම් ඇති කරේ කළමනාකරු කියන්නේ ව්යාපාර කටයුතු කළමනාකරණය කරන කට්ටිය ඒගොල්ලෝ තමයි සැලසුම් හදන්නේ. ඒ සේවකයෝ ගත්තම අබ්බලු මේගොල්ලෝ ව්‍යාපාරයක් කරේ උනන්දු වෙන්නේ දැන් මේ සේවකයෝ ගත්තම ආයතනේ වැඩ කරන කට්ටියනේ. ඒතර ඒගොල්ලෝ හොඳ වැටුපක් බලාපොරොත්තු වෙන හැම වෙලේම ඒ වගේම වැඩ පරිසරයේ ආරක්ෂාව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. හරි ඊට පස්සේ හදිසියේ මොන හරි නිෂ්පාදනය වැඩි වෙලා ව්‍යාපාරට හොඳ ලාභයක් ලැබුණොත් මේගොල්ලන්ට බෝනස් එකක් වගේ හම්බුයි කියලා බලාපොරොත්තු වෙනවා. හරි. බන් මේ කියලා හොඳ සේවා පරිසරයක් ඉහළ වැටුප්පා වේතන රැකියාවේ සුරක්ෂිතභාවය ඉතින් මේ දේවල් අපේක්ෂා කරන කවුද සේවකයෝ. ඒගොල්ලන්ගේ තියෙන බලපෑම් බලන්න සේවකයෝ අතෘප්තිමත් නම් කියන වාගේ ව්‍යාපාරේ ඉන්න සේවකයෝ ව්‍යාපාරය ගැන තෘප්තිමත් නැත්නම් අපි හිතමු මෙහෙම දෙයක්. හරි මම ඒක පොඩ්ඩක් ඔයාලට කියන්න. දැන් මම හිතන්න ළමයි අපේ ව්‍යාපාරේ ඉන්න සේවකයෝ බිස්නස් එක ගැන නැත්නම් මේ ව්‍යාපාරය ගැන එච්චර පැහැදීමෙන් නෙමෙයි ඉන්නේ කියලා හිතන්න. ඒතර අපි හිතමු ඒගොල්ලෝ තෘප්තිමත් නැහැ. කියන්නේ ඒගොල්ලෝ මොටිවේට් වෙලා නැහැ. අපි න අභිප්‍රේරණය වෙච්ච නැති සේවකෝ අපි ගාව ඉන්නවා කියලා. හරි. ඒතර ඒගොල්ලෝ තෘප්තිමත් වෙලා නැත්නම් අපි කියන අභිප්‍රේරණය නොවිච්ච සේවකෝ නම් අපි ගාව ඉන්නේ. ඒතර මොකද වෙන්නේ? ඒතර ඒගොල්ලෝ කවදාවත් ගුණත්වයෙන් ඉහළ සේවාවක් අපේ ආයතනයට සපයන්නේ නැහැ. හරි මං කිව්වා අපේ ඉන්න සේවකයෝ අර අභිප්‍රේරණය වෙච්ච නැති නැත්නම් අපි කියනවා ඒගොල්ලෝ මොටිවේටඩ් නෙමෙයි නම් නැත්නම් අපි කියන ඒගොල්ලෝ ඒ කියන්නේ අපි අපේ ව්‍යාපාරය තුල ඒගොල්ලෝ මොටිවේෂන් එකක් ලැබලා නැත්නම් හරි අභිප්‍රේරණය වෙලා නැත්නම් ඒගොල්ලෝ සමහරට ව්‍යාපාරෙත් එක්ක ඉන්නේ කරන්න දෙයක් නැතිකම. හරි. ඒක නිසා අපිට පුළුවන් නම් ආයතනයේ පැත්තෙන් සේවකයව හොඳ විදිහට තෘප්තිමත් කරන්න. හරි අපිට පුළුවන් නම් ආයතනයේ පැත්තෙන් සේවකයව හොඳ විදිහට තෘප්තිමත් කරන්න. එයාගෙනුත් අපිට හොඳ සේවයක් ගන්න පුළුවන් වෙනවා. හැබැයි සේවකයා ළමයි තෘප්තිමත් නැත්නම් කවදාවත් අපිට එයාගෙන් හොඳ සේවාවක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි මං කියනවා සේවකයා තෘප්තිමත් නැත්නම් කවදාවත් අපිට ඒ සේවකයාගෙන් හොඳ සේවයක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සේවකයාගෙන් හොඳ සේවයක් ගන්න නම් හැම වෙලේම ආයතනයේ පැත්තෙනුත් එයාට අවශ්‍ය කරන ගෙවීම් ටික කළා, ඒ අවශ්‍ය දීමනා ටික දීලා, ඒ ආයතනයේ පැත්තෙන් ඉටු වෙන්න ඕන දේවල් ටික හරියාකාරව ඉෂ්ට කරලා දීලා ඉන්නවා. හරි. ඉතින් ආයතනයේ පැත්තෙන් ඉටු වෙන්න ඕන දේවල් ටික හරියාකාරව ඉෂ්ට කරලා දුන්නොත් අන්න එතකොට සේවකයා තෘප්තිමත්. දැන් සේවකයා තෘප්තිමත් වුණොත් එයත් තමන්ගේ පැත්තෙන් හොඳ සේවයක් ආයතනයට සපයන උතර ආයතනයේ පැත්තෙන් දෙනවා වගේම සේවකයා උතර ආයතනයේ පැත්තට දෙනවා. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව අර සේවකයා තෘප්තිමත් නැත්තම් වැඩේ සාර්ථක වෙන්න හැම වෙලේම අපේ වැඩ කරන සේවකව සතුටු කරන්න. හරි එහෙම නැත්තම් වැඩේ අසාර්ථකයි. ඒක නිසා බලමු ඊට පස්සේ ගනුදෙනු කරු. හරි ගනුදෙනු කරු ළමයි ඉතින් හැම වෙලේම උනන්දුවක් දක්වන්නේ මොකටද? එයා සල්ලි දීලා භාණ්ඩයක් ගන්නකොට ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඉහළම ගුණත්වයෙන් යුක්ත භාණ්ඩයක් ගන්න. බන් ගනුදෙනු කරු ව්‍යාපාරිකයෙකු උනන්දුවක් දක්වන්න හේතු. ඒගොල්ලෝ හැම වෙලේම බලාපොරොත්තු වෙන මොකද්ද මේ ඉහළ ගුණාත්මක භාණ්ඩ සේවා
මුදලට වටිනකමක් ඇති හොඳ සේවා ඒගොල්ලෝ අපේක්ෂා කරන සල්ලි දීලා දෙයක් ගන්නකොට ඒගොල්ලෝ හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ගෙවන මුදලට සල්ලන තෘප්තියක්. හරි. සල්ලි දීලා දෙයක් ගන්නකොට එයා හැම වෙලෙම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර ගෙවන මුදලට හොඳ ප්‍රතිලාභයක් අපි කියන ගෙවන මුදලට හොඳ තෘප්තියක් ලබා ගන්න එයා බලාපොරොත්තු වෙන කවුද මේ ගනුදෙනු කරුවෝ කියන්නේ ගනුදෙනු කරුවෝ හැම වෙලෙම සල්ලි දීලා භාණ්ඩයක් සේවාවක් ගන්නකොට එයා හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ඒ ගෙවන මුදලට හොඳ ප්‍රතිලාභයක් මේකෙන් ලැබෙයි. බලන්න ඊට පස්සේ තියෙන කතාව බලපෑම සේවාවන් හා නිෂ්පාද අසුරුදායක නම් ඒකින් ඉවත් වෙලා වෙනත් ව්‍යාපාර කරා යනවා. ඒ කියන්නේ ඔයා නිෂ්පාදිතයක් මිලදී ගන්නකොට සල්ලි දීලවා භාණ්ඩයක් ගන්නකොට ඒක ගැනවා තෘප්තිමත් නැත්තම් ඔයා ඉතින් ආයි නිකන් සල්ලි වියදම් කරලා වැඩක් නැහැ නේ අතෘප්තිමත් වෙති. ඔයා වෙන ව්‍යාපාරයක් වෙත යනවා. ඉතින් ගනුදෙනුකරුවන්ගේ බලපෑම ඒක. හරිද? ගනුදෙනුකරු ව්‍යාපාරයක් කරේ උනන්දුවක් දක්වන්නේ මොකටද එහෙනම්? ඇල්මක් දක්වන්නේ තමන් යම්කිසි මුදලක් දීලා භාණ්ඩයක් හෝ සේවයක් මිලදී ගන්නකොට ඒතර ඒකෙන් එයා බලාපොරොත්තු වෙන ඉහළම ගුණාත්මක බවක් තියෙන භාණ්ඩ. හරි ඉහළම ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ ලැබෙයි කියලා නැත්නම් මේ මුදලට වටිනාකමක් ඇති භාණ්ඩයක් නැත්නම් සේවාවක් ගනුදෙනුකරුවෝ හැම වෙලේම අපේක්ෂා කිරීමක් කරන ඉතින් මම හිතනවා ඔයාලට ඒක පැහැදිලිද අපි යමු ඊට පස්සේ එක්කෙනා ගැන කතා කරන් තරංකරු. දැන් මේ තරංකරු කියලා කියන්නේ අපේ ව්‍යාපාර සමහරට මොන හරි ආදේශයක සපයන කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ. හරි. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම අපේ ව්‍යාපාර උපක්‍රම ගැන හොයනවා. හරි. ඒ වගේ අපි තරගයට ප්‍රතික්‍රියා දැක්වීම මගින් ඒගොල්ලෝ බලපෑම් එල්ල කරනවා අපිට. හරි. ඒ වගේ තමයි තරංකරු ඊට අනිත් එක මූල්‍ය ආයතන ගත්තම ඒගොල්ලෝ හැම වෙලේම අපිට ණය දීලා තියෙන කට්ටිය අන්න ඒ වගේ. ඒතර අපි අපේ මූල්‍ය ආයතන ගත්තම අපි ණය අරන් තියෙන මූල්‍ය ආයතන හැම වෙලේම බලාපොරොත්තු වෙන අපේ ව්‍යාපාරේ හොඳ ලාභයක් ලබයි කියලා. ඇයි ඒ? ඒතර අපි හොඳ ලාභයක් ලැබුවොත් තමයි එයාට හැම වෙලේම හරියට පොලී ගෙවන්න. ඒ වගේම එයාගෙන් ගත්ත ණය මුදල හරියාකාරව අපි ගෙවන්නේ. ඒ වගේ අර ඇල්මැති පාර්ශ්වයක් විතර මූල්‍ය ආයතනත් ව්‍යාපාර ගැන අවබෝධයෙන් ඉන්න. නැත්නම් ඒගොල්ලෝ ව්‍යාපාර ගැන හොයනවා. මොකද ඒගොල්ලෝ දීපු ණය මුදල් එක්ක නම් මේ ව්‍යාපාරේ පවතින්නේ. හරි ඒගොල්ලෝ දීපු ණය මුදල් එක්ක නම් ව්‍යාපාරේ පවතින්නේ. හරි ඒගොල්ලෝ දීපු ණය මුදල් එක්ක නම් ව්‍යාපාරේ පවතින්නේ. ඒතර ඒගොල්ලෝ බලන් ඉන්නවා ඒ දීපු ණය මුදල් ටික එකතු කරගන්න. හරි ඒතර මේ ණය මුදල් ටික එකතු කරගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරේ හොඳ සාර්ථක ව්‍යාපාරයක් වුණොත්. හරි දීපු ණය මුදල් ටික එකතු කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ව්‍යාපාරේ සාර්ථක ව්‍යාපාරයක් වුණොත් විතරයි. හරිනේ අපි කියන මේ දීපු සල්ලි ටික දීපු ණය මුදල් ටික එකතු කරගන්න වෙන්නේ අපේ ව්‍යාපාර සාර්ථකයි. ඒ නම් මූල්‍ය ආයතන හැම වෙලෙම බලන් ඉන්නවා Taman ණය දීපු ව්‍යාපාරේ මූල්‍යමය වශයෙන් ස්ථාවරද. හොඳ ලාභයක් ලබන දන්නේ වගේ. මේ සැපෙවුම් කරු ගත්තම සැපෙවුම් කරු ළමයි සමහරලාට යැපෙන්නේ අපෙන්නේ. හරි මොකද්ද මම කියපු කතාව? මේ සැපෙවුම් කරු කියන ඇල්මැති පාර්ශව ගත්තම ඒගොල්ලෝ යැපෙන්නේ කාගෙන්ද අපේ. හරි. ඒතර එන ඒගොල්ලෝ හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා අර අපේ එක්ක කරන බිස්නස් එක දිගටම තියාගන්න. හරි දිගටම තියාගන්න කියන්නේ අපිත් එක්ක කරන බිස්නස් එක කියලාම හැම වෙලෙම සැපෙවුම් කරු හිතනවා. ඔයාගෙන් එයාට ලොකු ඉපීමක් එනවා නම් එයා හැම වෙලෙම බලාපොරොත්තු වෙන ඉපීම දීර්ඝකාලීනව ලැබේ. හරි එහෙනම් සැපෙවුම් කරු හැම වෙලෙම විශ්වාස කරනවා ඔයාගෙන් එයාට හොඳ ඉපීමක් ලැබෙනවා නම් මොකද එයා ඔයාට අමුද්‍රව්‍ය අලෙවි කරනවා. ඒතර ඒක තුලින් එයාට ඔයාගෙන් ලොකු ඉපීමක් ලැබෙනවා නම් එයා හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ඒ ඉපීම දීර්ඝකාලීනව ලැබෙයි කියලා. දැත්ත එහෙම නැත්නම් එයා තෘප්තිමත් නැහැ. එහෙනම් සැපෙවුම් කරු හැම වෙලෙම ව්‍යාපාරات එක්ක ඇල්ම දක්වන්න අන්න ඒකට. හරිද? මම හිතනවා ඒ වගේ ඉතින් මේ ඇල්ම දක්වන හේතු මේ ඔක්කොම පාඩම් ගන්න සමහරව හිතනවාද මේ පොඩි පොඩි දේවල් කියලාද මේ වෙනුත් ළමයි ප්‍රශ්න අහනවා. ඒතර පොඩි පොඩි දේවල් තමයි ඔයාලට බැරි වෙන්න දවසේ. හරි ඒක නිසා ඉතින් මේවත් අපි දැනගන්න ඕනේ හරියට. ඒක මම මේ දේවල් කතා කරන්නේ මේ සැපෙවුම් කරුස රාජ්‍යය ගත්තම ආර්ථිකය වර්ධනය කර රැකියාව සපයයි. අන්න ඒ වගේ දේවල් වලින් ව්‍යාපාරات එක්ක ඇල්මක් දක්වනවා. හරි මේ විෂන් එකයි මිෂන් එකයි. විෂන් එක කියලාම හැම වෙලේම අපි ව්‍යාපාර ආයතනයක් දවසක යන්න බලාපොරොත්තු තත්ත්වේ මිෂන් එක කියලා කියන්නේ ඒ විෂන් එකට යන විදිය. හරි විෂන් එකකින් හැම වෙලේම කියන්නේ අපිට විෂන් එකක් තියෙන්න ඕනේ කියන්නේ. කියන්නේ අපි දවසක යන්න අපේක්ෂා කරන තත්ත්ව නැත්නම් අපේ අභිලාෂය. හරි හැබැයි මිෂන් එකෙන් කියන්නේ මේ මෙහෙවර ප්‍රකාශයෙන් කියන්නේ හැම වෙලේම මේ විෂන් එකට යන විදිය අපි මොනවටද මේ ව්‍යාපාරේ තියෙන්නේ අපි මොනවද කරන්නේ අන්නේ දේවල් තමයි හැම වෙලේම මිෂන් එකකින් අපි කියන තුරු මේ විෂන් එකයි මිෂන් එකයි කියන දෙක අපි හරියටම දැනගන්න ඕනේ. විෂන් එකකින් අපි කියන්නේ හැම වෙලේම ව්‍යාපාර ආයතන දවසක ළඟා වෙන්න ඕන තත්ත්වේ. මිෂන් එකකින් කියන්නේ ඒකට යන විදිය බලන්න මේකේ තියෙන දේවල් මෙහෙවර ප්‍රකාශයක අන්තර්ගත දේවල් බලන්න. ව්‍යාපාර සපයන භාණ්ඩ සේව මොනවද කියලා ඒකේ තියෙනවා. කියන ව්‍යාපාර ආයතනයක් ගත්තම ඒ ව්‍යාපාර ආයතනයේ සපයන භාණ්ඩ සේව මොනවද කියන එක මෙහෙවර ප්‍රකාශය තුළ අන්තර්ගත. ව්‍යාපාර ආයතනයේ මොනවද සපයන්නේ. හරි. සිද්ධි කිරීමේ මූලධර්ම. ඒ කියන්නේ ඒගොල්ලෝ මොන හරි නිෂ්පාදනයක් කරනවා මේ මූලධර්ම. ඒගොල්ලන්ගේ ඒ ව්‍යාපාරයේ තියෙන මූලධර්ම. ඉතින් රැඳී සිටීම මූලධර්ම. ඒ කියන්නේ ව්‍යාපාර රැඳිලා ඉන්න කාලයක් තිස්සේ රැඳී ඉන්න නම් මොනවද කරන්න ඕන? රැඳී සිටීම මූලධර්ම. ඊට පස්සේ ලාභදායකත්වය. හරි ලාභය ගැන කළමනාකරුවන්ගේ දර්ශනය ගැන. ඒ කියන්නේ ඒගොල්ලෝ කළමනාකරු මොන වගේ දර්ශනයකද වැඩ කරන්නේ? සමාජ වගකීමට කැප වෙනවා නම් ඒ දේවල් මොනවද කියලා මේ හැමදේම මෙහෙවර ප්‍රකාශය තුළ තියෙන එකයි මම කිව්වේ මේ මෙහෙවර ප්‍රකාශය නැත්නම් මේ මිෂන් එකකින් කියලා මේ හැම වෙලේම අපි අපේ තියෙන විෂන් එකට යන විදිය. හරි
මිෂන් එකකින් හැම වෙලේම මොකද්ද කියන්නේ අපිට දැක්මක් නැත්තම් විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එකට යන විදිය තමයි මේ මෙහෙවර ප්‍රකාශයක් ඇතුළේ අපි කතා කරලා අපි විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එකට යන විදිය තමයි අපි මේ මිෂන් එක නැත්තම් මේ මෙහෙවර ප්‍රකාශය යටතේ අපි සාකච්ඡා කිරීමක් කරන්න මේ මිෂන් එක අපිට වැදගත් මොකද විෂන් එකට යන හැටි මිෂන් එක ඇතුළේ කියන නිසා. හරි මේ ඉලක්ක පරමාර්ථ අපි ඊට පස්සේ කතා කරන බලන්න ව්‍යාපාරික ඉලක්ක ව්‍යාපාර ඉලක්ක යන ව්‍යාපාරයක් තුල උත්සාහයන් සහ ක්‍රියාවන් නැත්නම් මේවේ ප්‍රතිඵල කියන අපි ගත්තොත් මේ ඉලක්කයක් කියන්නේ අපි දවසක අපි ඉටු කරගන්න බලාපොරොත්තු වෙන දෙයක්. හරි හැබැයි පරමාර්ථයක් කියන්නේ සාමාන්‍යයෙන් මේක අර කියනවර වසරක් පුරා නැත්නම් මේක දික්වාලන වශයෙන් වෙන්න පුළුවන්. හරි ඒ වගේ අර ඉටු කරගන්න බලාපොරොත්තු අත් ඔබ්ජෙක්ටිව් එක අපේ අරක ගෝල් එක ඉලක්කය. හරි. ඒතර ඒවා අපේ පරමාර්ථ ගත්තම මේක අරමුණු කියලා අපි කතා කරලා මේක නිශ්චිත වෙන්න ඕන උපායශීලී වෙන්න ඕනේ. හරි. ඒ වගේ අපි කතා කරනවා. ඉතින් මේවා ලක්ෂණ ඉතින් මේවා පාඩම් කරන්න ඉලක්ක පරමාර්ථ කියන්නේ මොනවද කියලාද ව්‍යාපාර ඉලක්කයක් කියන්නේ මොකද්ද පරමාර්ථයක් කියන්නේ මොකද්ද මේවා පාඩම් කරන්න මම මේ ඕන ස්ක්‍රීන්ෂොට්ස් ගන්න. හරි ඔයාලට අවශ්‍ය නම් ඉතින් මේවා පාඩම් කරන්න මොකද ලබන සතියේ පේපරේට මේ දේවල් අපි ඇතුළත් කරනවා. හරි. ඒක ලබන සතියේ පේපරේ ඉතින් පොඩ්ඩක් අහන් ඉන්න ළමයි තව පොඩ්ඩක් ඔයාලට කියන්න දේවල් ටිකක් තියෙනවා. අපි ගත්තම දැන් මේකේ අපි මේ පාඩම දැන් මේ පළවෙනි පාඩමේ තනිකර මේ පොඩි පොඩි තීර ටිකක් තියෙයි. හරිද මම ඒක දන්නවා. නමුත් පොඩි පොඩි තීර උනට මේවා අපිට එනවා. ඒතර මේ පාඩම මම අතැල්ල ගියොත් එහෙම. ඒතර මේ පාඩම ඔයගලන්ට ඒකෙන් ප්‍රශ්න ආවොත් අනිවාර්යෙන් විභාගයට ඒවා ලියන්න වෙනවනේ අපිට. ඒක නිසා මේ පාඩම අපිට කොහෙත්ම අතහැරලා යන්න බෑ. හරිද? ඒක නිසා මේක කරන කොටස් ටිකත් හොඳට අහගෙන ඉඳලා මේ ටික හරියට ඉගෙන ගන්න. හරි. එහෙම නැතුව අර මේක අර පොඩි පොඩි දේවල් තිබ්බ කියලා මේවා අපි දන්නවා කියලා නිකන් අර අමුතු එකකින් ඉන්න එපා. හරි නිහතමානීව දන්න දේවල් තියෙනවනේ ඒවා ඉගෙන ගන්න. හරිද? එහෙම නැතුව අර තමන් අර නිකන් බොරුවට පුළුවන් කියලා හිතන් ඉඳලා විභාගයට පුළුවන් ඒවා තමයි වරදින්. ඒක නිසා මේ පොඩි පොඩි දේවලුත් අපි අනිවාර්යෙන් දැනගත යුතුයි. ඒකයි මේ පාඩම මේ කොටස කරන්නේ. අපි කී සතිය ගත්තා මේකේ මුල් කොටස කරා. ඊට පස්සේ දෙවෙනි කොටස දාලා අපිට සතිය ගත්තම ලොකු පාඩමක් ඉතින්. ව්‍යාපාර සංග්‍රහය. මම දන්නවා ඒවා ඒතර විශාල පාඩම්. හැබැයි මේක ඉතින් පොඩි පාඩමක් වුණාට මේකේ තියෙන දේවල්ත් අපි දැනගන්න ඕනේ. මේ දේවලුත් අපිට විභාගයට එනවනේ. ඒ ලෙවල් පේපරේ පළවෙනි ප්‍රශ්නේ අපිට හැදෙනවනේ මෙතන. ඒක නිසා මේකේ තියෙන දේවලුත් මේක ඔයා මේ හොඳට දන්න කෙනෙක් නම් මේකේ තියෙන දේවල් ඔයා කරන්න ඕනේ මේව හොඳට පාඩම් කරගන්න. හරි මේකම පාඩම් කරන්න. පාඩම් කළා මේක ඉවර කරගන්න. මේ ටික ඔක්කොම මම දීපු ටියුට් එකේ තියෙන නේද අහනවා සමහර දේවල් නෑ ළමයි. හරි ඉතින් මම මේකේ හැබැයි ඒ නැති දේවල් ටික ඔයාලට වෙනම දාන්නම් ඒ ගෲප් වලට. ඒක ඇවිල්ලා මම ඔයාලට පොඩි ෂෝට් නෝට් එකක් ස්වරූපයකට දීලා තියෙන ටියුට් එකේ. ඒතර මේකේ තියෙන දේවල් එකේ මම කිව්වට අවශ්‍ය දේවල් තියෙනවා නම් මේ ස්ක්‍රීන්ෂොට්ස් ගන්න කියලා. ප්‍රශ්නයක් නෑ. ඉතින් මම ඔයාලට මොනවද නැති දෙයක් තිබ්බොත් මම දෙන්නවා වීඩියෝ එක බලද්දි මොනවා හරි ඔයාලට නැති දෙයක් තිබ්බොත් එහෙම අහන්න. ඒතර මම මේ නෝට් එක දානවා. හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් අර මම දාපු එකේ සමහර දේවල් දැන් අපි ගත්තොත් එහෙම අර නිෂ්පාදිත වර්ගීකරණේ වර්ගීකරණය තිබ්බට ඒක ඇතුළේ තියෙන දේවල් ඒක නෑ. ඒකයි මම ස්ක්‍රීන්ෂොට්ස් ගන්න කියලා කිව්වේ. හරි. ඒතරක් බලමු. ඉතින් මේ මොන හරි වට නැති දෙයක් තිබ්බොත් ඉල්ලන්න අනිවාර්යෙන් දෙන්න. හරි. ඒකේ මම කිව්වේ මේ ඕන දෙයක් ඔයාලට මේකෙන් ඉල්ල ගන්න කියලා. හරි. නෝට්ස් ඕන දෙයක් ඒ ඉස්සරහට ළමයි අනිත් එක ලබන සතියේ ඉඳලා ඔය නෝට්ස් එහෙම ගන්න ඕගොල්ලන් තව ඔප්ෂන් එකක් අපේ පන්ති ඇතුලේ හැදෙනවා. හරි. මම ඒක දැනුවත් කරන්න ඉස්සරහට ඒවා. ඒතර ඒකේ මේ මම ලබන සතියේ ටික දැනුවත් කිරීම කරන්න ඕගොල්ලන්ට. එතකොට ඒවත් ඔයාලට ඉස්සරහට පාවිච්චි කරන්න පුතේ මේ නෝට් ඕන එකක් ඉල්ලන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ මම කිව්වේ ඒකේ මොන හරි වඩ අඩුපාඩුවක් තියෙන නෝට් වල එතනින් දෙන්න. හරි. ඉතින් අපි යමු මේක ඉස්සරහට. දැන් මට අද වැඩිපුර අපි ඊළඟට කතා කරලා ළමයි මේ ව්‍යාපාර පරිසරය ගැන. අපි ඊළඟට ව්‍යාපාර පරිසරය පැත්තට ඉක්මනින් යනවා. මෙන්න මේක තමයි අපේ ඊළඟ මාතෘකාව සහ මේකෙන් අපේ වැඩ ටික අවසන් වෙනවා මේ පාඩමට දාලා. ඒතර මේ පාඩමේ දැන් මූලික දේවල් ටික කතා කරලා ඉවරයි. මේ පාඩමේ නම ව්‍යාපාර පදනම හා පරිසරය. එහෙනම් ව්‍යාපාර පදනමට අදාළ දේවල් ටික අපි කතා කරලා අවසන් කරලා තියෙන ව්‍යාපාර පදනමට අදාළ දේවල් ටික අපි කතා කරලා අවසන් කරලා තියෙන්නේ. දැන් ළමයි අපි යනවා මොකද්ද ව්‍යාපාර පරිසර බිස්නස් එන්වයරන්මන්ට් එක ගැන කතා කරන්න. මේකත් ඉතින් සෑහෙන්න වැදගත්. ඉතින් හරියට ඉගෙන ගන්න පාඩම් කරලා තියෙන කෙනෙක් නම් දැන් නැවත මේක මතක් කරගෙන ආයි මේක පාඩම් කරගන්නවා කියලා හිතාගෙන මේ වැඩේ කරන්න. හරි මොකද එහෙම නැතු මේ ව්‍යාපාර පරිසරේ අපිට පුළුවන් එහෙම කියලා නිකන් මේ අර ඕ එකක ඉන්න එපා. හරි එහෙම නැතුව අර නිහතමානීව පුළුවන් නම් හරි හොඳයි මට පුළුවන් නේ මම මේක තව ටිකක් පුළුවන් කරගන්න. අන්න එහෙම නිහතමානීවයි ඉගෙන ගන්න. හරි එහෙම නැතුව ඕනට වඩා උඩ ගියොත් ඉක්මනට බිම් වැටෙනවා. හරි ඒක නිසා බලමු මේක මොනවද මේ ව්‍යාපාර පරිසරය තුල තියෙන්නේ කියලා. බලන්න මේ කොටස් දෙකක් තියෙනවා. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ හැම වෙලෙම අර ව්‍යාපාරත් එක්ක කටයුතු කරන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ප්‍රජාව. නැත්නම් අපි ගත්තොත් මේක අභ්‍යන්තර පරිසරය තියෙනවා. බාහිර පරිසරය ව්‍යාපාර අභ්‍යන්තර ප්‍රජාව බාහිර ප්‍රජාව. දැන් බලන්න මේ අභ්‍යන්තර පරිසරය ගත්තවලම ඉන්නේ කවුද කියලා. හරි අයිතිකරු ඉන්නෝ, කළමනාකරු ඉන්නෝ, සේවකයෝ ඉන්නෝ, ඊට පස්සේ සංවිධාන සංස්කෘතිය වගේ දේවල් තියෙනවා. ඊට සංවිධානයේ මේ තියෙන සම්පත්, ඊට පස්සේ අපේ සංවිධාන ව්‍යුහය කොහොමද බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඒ දේවල් මේ අභ්‍යන්තරය කියලා කියලාම හැම වෙලේම අර ව්‍යාපාරය අපේ ළඟම තියෙන දේවල් ටික. අපි කියන ඒවා සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයකට පාලනය කරන්න පුළුවන්. මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල් ගත්තම අපි කියන ව්‍යාපාරයේ
ළඟම තියෙන දේවල් ටික එහෙනම් කොහොමද මේක මේ අර ව්‍යාපාර ආයතනයකට ඒතර මේක අර පාලනය කරන්න හැකියාවක් තියෙනවා. අපි ළඟම තියෙන දේවල් ටික කිව්වේ ඒකයි. ළඟම තියෙන දේවල් ටික කිව්වේ ඒකයි. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් මේක පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර අපි කියන මේ ව්‍යාපාර ආයතනයේට හැම වෙලෙම ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන දේවල් ටික පාලනය කිරීමේ හැකියාව තියෙන. හැබැයි බාහිර පරිසරයේ දේවල් ගත්තම ඒ බාහිර පරිසරයේ තියෙන දේවල් ගත්තම මේවා අපි කියනවා අපිට පාලනය කරන්න බෑ. හරි බාහිර පරිසරයේ තියෙන දේවල් ගත්තා අපි කියන මේවා මොකද්ද? අපිට පාලනය කිරීමේ හැකියාව නැහැ. හරිද? මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි කියලා. මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල් පාලනය කරන්න පුළුවන් වුණාට බාහිර පරිසරය තුල තියෙන දේවල් අපි කියනවා පාලනය කිරීමේ හැකියාව නැහැ. ඒතර බාහිර පරිසරයේ තියෙන දේවල් අපි කියනවා පාලනය කරන්න බෑ. ඒතර අභ්‍යන්තර පරිසරයේ තියෙනවා හැබැයි අපිට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල් පාලනය කරන්න පුළුවන්. හැබැයි බාහිර පරිසරයේ තියෙන දේවල් අපි කියනවා පාලනය කිරීමේ හැකියාව අපිට නැහැ කියලා. ඉතින් මම හිතනවා මම කියපු දේවල්ට පැහැදිලි. ඒතර මේ බාහිර පරිසරය තුළ අපි ආයේ මේ කොටස් දෙකක් කතා කරන එක්කෙනෙක් ආසන්න පරිසරය අනිත් එක අපි කතා කරනවා සාර්ව පරිසරය කියලා. කොටස් දෙකක්. එකක් ආසන්න පරිසරය අනිත් එක අපි සාර්ව පරිසරය කියලා මේ කොටස් දෙකක් කතා කරනවා. හරි. ඉතින් මේවා අපි වෙනම ඉගෙන ගන්න. දැන් මේවේ තියෙන දේවල් මේ ශදුවත විශ්ලේෂණය මේ අපි හැමදේම දැන් විභාගෙට විශේෂයෙන් ශදුවත විශ්ලේෂණයෙන් එහෙම අපිට ප්‍රශ්න එනවා. විභාගෙට අපි ගත්තම ශදුවත විශ්ලේෂණයෙන් අපිට ප්‍රශ්න එනවා මේ ශදුවත විශ්ලේෂණය කියන මේ සොට් ඇනලිසිස් කියන එක අපි හරියටම ඉගෙන ගන්නවා. මොකද ඒක ගොඩක් වෙලාවට ප්‍රායෝගික ප්‍රශ්නයක් විභාගෙට ලැබෙනවා මේකත් එක්ක. ඒක නිසා අපි ඒක හරියටම දැනගත යුතුයි. ඉතින් බලමු මේකේ මොනවද තියෙන දේවල් බාහිර පරිසරයේ තියෙන දේවල් මොනවද? ආසන්න පරිසරයේ තියෙනවා, සාර්ව පරිසරයේ තියෙනවා. ඒතර ආසන්න පරිසරය ඇතුලේ තියෙන දේවල් මොනවද? සාර්ව පරිසරයේ තියෙන දේවල් මොනවද? ඒතර මේවා තුලින් ව්‍යාපාරයට සිද්ධ වෙන බලපෑම් මොකද්ද? මේ සියලු දේවල් ටික ඔයාලට මේක හරහා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන. ඉතින් බලමු මොනවද මේකේ බාහිර පරිසරය ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් එක්කෙනෙක් ඉන්නව කවුද ආසන්න පරිසරයේ? අනිත් එක ඉන්නව කවුද සාර්ව පරිසරය. දැන් මේ ආසන්න පරිසරය කියලා කියන්නමයි දැන් ඔක්කොම අපිට දැන් බාහිර පරිසරය කියලා පොදුවේ ගන්න තිබ්බනේ. හරි. හැබැයි එහෙම ගන්න නැතුව අපි මේ ආසන්න පරිසර සාධක වෙනම අරගෙන සාර්ව පරිසර සාධක වෙනම අරගෙන තියෙන්නේ මේ දෙකේ වෙනසක් තියෙන නිසා. හරි. ආසන්න පරිසර සාධක වෙනම අරගෙන සාර්ව පරිසර සාධක වෙනම අරගෙන තියෙන්නේ මේ දෙකම තියෙන්නේ බාහිර පරිසරය වුණාට මේ දෙකේ වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් ආසන්න පරිසරය කියලා කියලාම අර ඒගොල්ලෝ ටිකක් ව්‍යාපාරයේ ආසන්න ඉන්නේ. අපි කියන ව්‍යාපාරයේ ළඟ ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ අර පොඩ්ඩක් හරි අපිට අපි කියන අර යම්තාක් දැන් අර අභ්‍යන්තර කට්ටිය පාලනය කරන්න පුළුවන්. බාහිර කට්ටිය පාලනය කරන්න බෑ කිව්වනේ. ඒතර අපි කියන මේ ආසන්න පරිසරය ඇතුළේ ඉන්න කට්ටිය. හරි ආසන්න පරිසරය ඇතුළේ ඉන්න කට්ටිය අපිට යම්තාක් දුරකට හරි පාලනය කරගන්න පුළුවන් පිරිසක් අපිට ඉන්නේ. හරි ඒතර ආසන්න පරිසරේ ඉන්න කට්ටිය දැන් මේ ඔයා හිතන්න මේ පාරිභෝගිකව ගත්තොත් සැපෙවුම් කරු ගත්තොත් අපි හිතන්නේ සැපෙවුම් කරුවෙක් කියලා. බන් මං අර කියපු කතාව පොඩ්ඩක් හිතන්න. මං කිව්වේ යම්තාක් දුරකට හරි පාලනය කරගන්න පුළුවන් කියලා. දැන් ඔයාගේ සැපෙවුම් කරුව ගත්තම මම පොඩ්ඩක් බෝඩ් එකේ කතා කරන්න හිටියේ චුට්ටක් වැදගත් නිසා. හරි බලමු දැන් මේකේ මේ අපි අපේ සැපෙවුම් කරුව ගත්තොත් එහෙම හරි අපි සැපෙවුම් කරුව ගත්තොත් එහෙම මේගොල්ලෝ කොහොමද අපි යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන් කියලා කියන්නේ. අපේ සැපෙවුම් කරුවන් ගත්තොත් අපි කොහොමද මේක යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන් කියලා කියන්නේ කියන එකක් බලමු. දැන් සැපෙවුම් කරුව කියලා කියන්නේ හැම වෙලේම අපිට මොනවහරි අමුද්‍රව්‍යයක් සපයන කෙනෙක් අන්න ඒ වගේ. හරි සැපෙවුම් කරුව කියලා කියන්නේ. ඒතර මේගොල්ලෝ අපි පාලනය කරන්න පුළුවන් කියලා කියලා වේද මෙහෙම හිතන්න. දැන් ඔයාගේ සැපෙවුම් කරුවට ඔයාව සෑහෙන්න වැදගත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මම මේ කිව්වේ? ඔයාගේ සැපෙවුම් කරුවට ඔයාව සෑහෙන්න වැදගත් වෙන්න ඕනේ කිව්වේ. අපි හිතමු ඔයාගේ සැපෙවුම් කරුවා ඔයා නිසා ලොකු ඉපීමක් ලබන කෙනෙක්. හරි. අපිට ඔයාගේ සැපෙවුම් කරුවා හරි මේ ක්‍රිය එක පොඩ්ඩක් හරියයි ඒක ටිකක් වෙලා ඇද්දි. මං මේ සැපෙවුම් කරුව කියන කට්ටිය ගත්තම අපිට යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන් පිරිසක් කියලා මං කියනවා. ඒතර ඒගොල්ලෝ එහෙම වෙන්නේ අපේ තියෙන ශක්තිය මත හැබැයි. හරි මං කිව්වා ඔයා විශාල ව්‍යාපාරයක් නම් ඔයා විශාල ව්‍යාපාරයක් නම් ඒතර ඔයාගේ ව්‍යාපාරය තුලේ යෙදුම් විශාල ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය වෙනවා. මේ ව්‍යාපාරය තුල යෙදුම් විශාල ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය වෙනවා නම් එතකොට අපි කියනවා ව්‍යාපාරය තුල යෙදුම් විශාල ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය වෙනවා. ඒතර ඔයාගේ සැපෙවුම් කරුවට ඔයා නිසා විශාල ආදායමක් යනවා. හරි ඔයාගේ ව්‍යාපාරයේ නිසා ඔයාගේ සැපෙවුම් කරුවට විශාල ආදායමක් යනවා. හරි ඔයා නිසා ඔයාගේ සැපෙවුම් කරුවට විශාල ආදායමක් යනවා. ඒතර එහෙනම් විශාල ආදායමක් යනකොට ඒගොල්ලන්ට අපි කියනවා මේ ලොකු ඉපීමක් ඔයා නිසා ලැබෙනවා. හරි ඔයා නිසා ලොකු ඉපීමක් ලැබෙනවා. ඒතර එහෙම වුණොත් ඒ සැපෙවුම් කරුවා ඒතර ඔයා නිසා ලොකු ඉපීමක් ලබද්දියා කවදාවත් කැමති නැහැ. ඔයාගේ ව්‍යාපාරය නැති කරගන්න. ඒතර අන්න ඒ වගේ වෙලාවට අපි කියන මේ සැපෙවුම් කරුව අපිට පක්ෂපාතී වෙනවා. හරි ඒ වගේ තමයි අපි පාරිභෝගිකව ගත්තම තරං කරුව ගත්තම ඒගොල්ලොත් එහෙමයි. හරිද අපේ පාරිභෝගික ගත්තව ළමයි සමහර පාරිභෝගිකයෝ ඉන්නවනේ මොන හරි කඩයක් දැන් අපි හිතමු සමහරට කොහේ හරි පැත්තකට ගියාම ඒ කඩේ ඒ පැත්තේ කඩයක් මොකක් හරි මතක තියන් ඉන්න. හරි මොන හරි පැත්තට ගියාම මේ පැත්තේ කඩයක් මොනවාරවා මතක තියන් ඉන්නොත් එහෙම මතක තියන් හිටියම සමහරට ඒතර ඒ කඩේට අනිවාර්යෙන්ම යනවා.
හරි එහෙම ඒ කියන්නේ අපි කියන පක්ෂපාතී ගනුදෙනු කරු. දැන් අපි හිතමු ඔයාලට මොන හරි ව්‍යාපාරයක් තියෙනවා කියලා. ඒතකොට ඒකට හැමදාම එන කට්ටිය ඉන්නේ. ඒතකොට ඒ වගේ අපි කියනවා පක්ෂපාතී ගනුදෙනු කරු. පක්ෂපාතී ගනුදෙනු කරු ඉන්නවා කියලා නැත්නම් පක්ෂපාතී පාරිභෝගිකයෝ ඉන්නවා කියලා අපි කියනවා. ඒතකොට එහෙම වුණාම ඒතකොට එහෙම පිරිසක් අපිට ඉන්නවා නම් එතකොට අපි කියන ඒතකොට එහෙම පිරිසක් අපිට හිටියොත් ඒතකොට ඒක අපේ ව්‍යාපාරට අර එහෙම පාරිභෝගිකයන් ටිකක් කළමනාකරණය කරගන්න හැකියාව අපිට දෙනවා. ආසන්න පරිසරය කියන්නේ අන්න එහෙම එකක්. ඉතින් මම හිතනවා ඔයාලට ඒක පැහැදිලිද මේ ආසන්න පරිසරය කියන දේවල් අර සාර පරිසර සාධක වගේම නෙමෙයි. සාර පරිසරයේ තියෙන සාධක වගේම නෙමෙයි. මේගොල්ලෝ අපිට යම් තාක් දුරකට හරි පාලනය කරගන්න පුළුවන් සාධක තියෙන. ඒකයි මේගොල්ලෝ ව්‍යාපාරේ ළඟ ඉන්නවා කියලා කියන්නේ. හරි. හැබැයි මේගොල්ලෝ ඉතින් බාහිර පරිසරේ ඉන්නේ. අපිට අර 100% පාලනය කරන්න පුළුවන් කියලා කතාවක් කොහෙවත් කිව්වේ නෑ. නමුත් අපිට පොඩ්ඩක් අපේ පැත්තට අනුගත කරගන්න පුළුවන්. අපිට පොඩ්ඩක් අපේ පැත්තට අනුගත කරගන්න පුළුවන්. ඒක නිසා මේවා ආසන්න පරිසරයේ ඉන්නවා කියලා අපි කියනවා. හරිද? බලන්න මේකේ මේ පාරිභෝගිකව ගත්තා, සැපෙවුම් කරු ගත්තා, මේ තරංකරු ඊට පස්සේ ආදේශක සපයන කට්ටිය. හරි තරංකරුම කියලා ගන්න පුළුවන්. ඒතර අපිට ඒගොල්ලෝ හරි ඊට පස්සේ නිෂ්පාදකයෝ වෙළඳපොළට පිවිසීමට අපේක්ෂාවයි කියලා මේ වෙළඳපොළට ඇවිල්ලා නැහැ. එන්න ඉන්න කට්ටිය. හරි මේ වෙද්දි ඇවිල්ලා නැහැ. හැබැයි එන්න ඉන්න කට්ටියට අපි කියනවා විභව ව්‍යාපාරිකයෝ. මේ වෙද්දි ඇවිල්ලා නැහැ. හැබැයි එන්න ඉන්න කට්ටියට අපි කියනවා මොකද්ද මේ විභව ව්‍යාපාරිකයෝ. විභව ව්‍යාපාරිකයෝ. හරි මේ වෙද්දි ඇවිල්ලා නැහැ. හැබැයි එන්න ඉන්න කට්ටියට අපි කියනවා කවුද විභව ව්‍යාපාරිකයෝ කියලා. විභව ව්‍යාපාරිකයෝ කියලා අපි කියනවා. ඒතර ඒගොල්ලන්ට ඒගොල්ලෝ තමයි අපි මෙතන කතා කරන්නේ. ඒතර විභව ව්‍යාපාරිකයෝ කියලා. හරි දැන් බලමු මේ ව්‍යාපාරට එන්න අලුතෙන් එන්න බලන් ඉන්න කට්ටිය. හරි අලුතෙන් එන්න බලන් ඉන්න කට්ටිය තමයි විභව ව්‍යාපාරිකයෝ කියලා. ඒතර විභව ව්‍යාපාරිකයෝ කියන්නේ ඒතර ඒගොල්ලොත් අපි ආසන්න පරිසරේ තමයි ඒගොල්ලන්ව දාන්නේ. හරිද මං හිතනවා ඒක ඔයාලට පැහැදිලි කියලා. ඊට පස්සේ අපි යන් එතනින් ඉස්සරහට මේක අපි කතා කරන මේ බාහිර පරිසරයේ තියෙන අනිත් සාධකේ ඒකේ තියෙන සාර පරිසරය. හරි බාහිර පරිසරයේ තියෙන අනිත් කොටස මොකද්ද? සාර පරිසර. මේගොල්ලන්ව අපිට කොහෙත්ම පාලනය කරන්න බෑ. හරි. ඒ කියන්නේ මං කියවුවා දැන් මේකේ ව්‍යාපාර පරිසරය ගත්තම අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කොටස් දෙකක් තියෙනවනේ. හරි. ව්‍යාපාර පරිසරය ගත්තම මේක අපිට අභ්‍යන්තර පරිසරය ඉන්නෝ බාහිර පරිසරය ඉන්නෝ. දැන් මේ අභ්‍යන්තර පරිසර සාධක ගත්තම මේවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල්. ඒතර බාහිර පරිසර සාධක අපි පොදුවේ කියනවා පාලනය කරන්න බෑ කියලා. හැබැයි මං කිව්වා ආසන්න පරිසරේ ඉන්න කට්ටිය ඔයාව පොඩ්ඩක් හරි ඔයාගේ පැත්තට නම්මශීලී කරගන්න හැකියාව තියෙනවා. ඔයාගේ ශක්තිය නැත්නම් ඔයාගේ දක්ෂතාව හැකියාව මේ දේවල් මත පොඩි ප්‍රමාණයක් හරි ඒගොල්ලන්ව නම්මශීලී කරගන්න ඔයාගේ පැත්තට හැකියාව තියෙනවා. හැබැයි ළමයි සාර පරිසර සාධක ගත්තම සාර පරිසර සාධක ගත්තම ඒව එහෙම අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. ඒව අපිට කොහෙත්ම හැකියාවක් නැහැ. අපිට නම්මශීලී කරගන්න අපිට සිද්ධ වෙනවා ඒවට නම්මශීලී වෙන්න මේ වෙලා තියෙන ගෙදරටලා ඉන්න කට්ටිය හරි ඒතර ඒ සාර පරිසර සාධක වලට නම්මශීලීලා තමයි ඒතර දැන් අපි ගත්තොත් මේ කොරෝනා වගේක් ගත්තොත් අපිට ගෝලීය පරිසරයට ගන්න පුළුවන් නැත්නම් ගෝලීය වසංගතයක් නිසා හැබැයි කෙනෙක්ට ස්වභාවික පරිසරයේ ස්වභාව ධර්මයෙන් දෙන දෙයක් නිසා එහෙම ගන්නත් පුළුවන් ඒ වගේ මේ ගෝලීය පරිසරයට ගන්නත් පුළුවන් නැත්නම් මේ ස්වභාව ධර්මයට අයිති දෙයක් නිසා එහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හැබැයි මේ ගෝලීය වශයෙන් තියෙන වසංගතයක් නිසා ඒතර ගෝලීය පරිසරයටත් ඕනනම් මේක ඇතුළත් කරගන්න පුළුවන් හැබැයි අපි කියනවා මේකෙදි මේ මොනවා වුණත් හරි මේ මොනවා වුණත් මේවා අපිට පාලනය කරන්න බෑ හරි අපිට සිද්ධ වෙනවා අපේ දැන් ව්‍යාපාර දැන් මේ දවස්වල බිස්නස් ඔක්කොම වහලා හරි වැඩි දෙයක් දැන් කඩයක් එහෙම තියෙනවා වහලානේ අනිවාර්යයෙන් ඒතර එහෙම ගත්තම ඒතර අපිට බෑනේ ඒකට මොනවයි තරක් කරන්න අපිට දැන් ඒක වහන්න කිව්වොත් අපිට වහලා ඉන්න වෙනවා හරිද ඒ වගේ අපි කියනවා මේ ස්වභාවය අපි ගම් වතුරක් ආවා කියලා ගං උතුරනට බඩු ටික ඔක්කොම අස් කරගෙන යනවා එහෙම නැතු වෙන්න එපා කියන්න බෑනේ ගං උතුරට හරි ඒක නිසා අපි කියන මේ ස්වභාවික පරිසරය වගේ දේවල් නැත්නම් අපි කියන මේ සාර පරිසර සාධක ළමයි අපිට කොහෙත්ම පාලනය කරන්න බෑ අපිට සිද්ධ වෙන ඒවට අනුගත වෙන්න හරි අපි කියන මේවා අපිට කොහෙත්ම පාලනය කරන්න බෑ අපිට සිද්ධ වෙනවා මේවට අනුගත වෙන්න එහෙම නැතුව අපිට එයා අනුගත වෙන්නේ හරි එයා අපිට අනුගත වෙන්නේ එයා අපිට අනුගත වෙන්නේ හැබැයි අපිට සිද්ධ වෙනවා එයාට අනුගත වීමක් වෙන්න කවුද එයා කියලා කියන්නේ මේ බාහිර පරිසරේ. බාහිර පරිසරේ තියෙන සාර පරිසරය. ඒතර මම කිව්වා බාහිර පරිසරේ කොටස් දෙකක් තියෙනවනේ. එක්කෙනෙක් ආසන්න පරිසරේ අනිත් එක සාර පරිසරය කියලා. ඒතර ආසන්න පරිසරේ තියෙන කට්ටියව අපිට යම් තාක් දුරකට හරි මොනවාරි කරගන්න පුළුවන්. හරි. හැබැයි ළමයි සාර පරිසරේ තියෙන කට්ටියව අපිට එහෙම කොහෙත්ම පාලනය කරගන්න හැකියාවක් නැහැ. හරිද? ඒක නිසා අපි කියනවා ඒගොල්ලන්ට අපිට අනුගත වෙනව හැර එයාලා අපිට අනුගත වෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා එයාලට අනුගත වෙන්න. හරි එයාලට කියන කාටද මේ සාර පරිසර සාධක. දැන් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. දැන් මේ හොඳට ඉගෙන ගන්න මේ කියන කොටස් ටික. හරි මේවේ තියෙන දේවල් ටික මොනවද කියලා අපි එකින් එකට බලනවා. ඊට පස්සේ දැන් බලන්න මේකේ තියෙන ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ප්‍රජා පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, ගෝලීය පරිසරය වගේත් අපිට මේකට කතා කරන්න පුළුවන් සාර පරිසරයේ විදිහට. හරි. බලන්න ඉතින් මේකේ තියෙන දේවල්. මේ පරිසර බලවේග ගැන වල කතා කරලා තියෙනවා. බලන්න මේ නෝට් එක හොඳට බලන්න මේ ටික චුට්ටක් වැදගත්. බලන්න ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වරක් කළ හැකි. මේ ටික හරි වැදගත්.
හොඳට මේක අහගෙන ඉඳලා ඔලුවට දාගන්න මේ දේවල් ටික. මොකද මේ ටික සෑහෙන්න වැදගත් නිසා. හරිද? අපි මේ වෙලාව ගත කරන්නේ මෙතනින් එහාට මේ ටිකත් එක්ක. එකනෙක් අහලා දෙනවා සාරව එකට පොදු කියලාත් ඔය ඉතින් එහෙමත් දාන්න පුළුවන් ළමයි ඒ විවිධ නම් කියනවා. හැබැයි අපි සාර පරිසරය කියලා පොදු පරිසරය කියලා කියන්න එපා. සාර පරිසරය කියලා කියන්න අනිවාර්යෙන් පොදු පරිසරය කියලා ලියන්න එපා. ඒක ලියද්දි අනිවාර්යෙන් සාර පරිසරය කියලා ලියන්න. හරි. ඉතින් ඒක කියන්න පුළුවන්ද මේ කෙනෙක් අහනවා සාර පරිසරයට පොදු පරිසරය කියලා කියනවද කියලා. එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි මේ ඔයා සාර පරිසරය කියලා ලියන්න මොකද ඒක තමයි අපි පොදුවේ පාවිච්චි කරන වචනේ. හරි. ඒස පොදු පරිසරය කියලා ලියන්න එපා සාර පරිසරය කියලා. හැබැයි ඒක හරි. වැරදි නෑ වචනේ. හරි. එමත් කියනවා. හරි මං හිතන්නේ ඒකට පැහැදිලිද අපි බලමු මේ මෙතනින් එහාට මං කිව්වද මේ පාඩමේ අපි මේ ව්‍යාපාර පරිසර සාධකත් එක්ක තමයි මෙතනින් එහාට යන්නේ ඊට පස්සේ සදුවත විශ්ලේෂණය කරනවා ඉතින් මේක එකතු වෙලා ඉන්න මං කිව්ව මේක 6 වෙද්දි ඉවර කරනවා හරි 6 වෙද්දි ඉවර කරනවා ඒතර විනාඩි 40ක් වගේ කාලයක් තියෙන මේ කාලය තුලේ මේ ටික හොඳට කතා කරලා ශදුවත විශ්ලේෂණය නැත්නම් මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජනය යනත් ඔයාලට පැහැදිලි කරලා මේ වැඩි ලස්සනට ඉවර කරනවා ඒක නිසා හොඳට මේක අහගෙන අවසන් එක එකතු වෙලා ඉන්න මොකද මට වැඩක් නෑ අර මුල ඇවිල්ලා අර අහලා පොඩ්ඩක් වෙලා ඉඳලා එහෙම යන කට්ටිය ඒගොල්ලන්ට ඉතින් අර අපිත් එක්ක ගමනක් නෑ එහෙම හැබැයි මේ අන්තිම වෙනකන් ඉඳලා කොහොම හරි මේකත් එක්ක ඉඳලා එකතු වෙලා ඉන්න පිරිසත් එක්ක තමයි මේ ගමන තියෙන්නේ එහෙනම් ඕගොල්ලෝ කැපවීමෙන් මේක හැමදාම මේ පන්තියට ඇවිල්ලා මේ වැඩේ කරගන්න මට අර ගොඩාක් ඉන්න ඕනේ ඉන්න පිරිස හරියට ඉගෙන ගත්තම ඇති හරිද ඒක නිසා මම එහෙම පිරිසක් තව බලාපොරොත්තු වෙද්දී අපි මේ වෙලාවේ අපි කතා කරන උතර මෙතනින් එහාට මේ ව්‍යාපාර පරිසරයේ තියෙන මේ බලවේගවල හැසිරීම කොහොමද සහ මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජනවල බලපෑම කොහොමද කියන එක. ඉතින් අපි බලමු මේක කියන කතාව. ඊළඟට අපි කියන මේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට වර්ග කරනවා. කවුද කොටස් දෙක? එක්කෙනෙක් අභ්‍යන්තර පරිසරය, අනිත් එක්කෙනා කවුද? අපි කියනවා බාහිර පරිසරය. හරි බලන්න මේක කියන මුලින්ම සංවිධානය තුල සිටින එයට බලපෑම් කරන කණ්ඩායම් හා තත්ත්ව ව්‍යාපාරික අභ්‍යන්තර පරිසර බලන්න මේ සංවිධානය තුල කියන මේ අභ්‍යන්තරේ ඉන්න. හරි අභ්‍යන්තරේ ඉන්න එයට බලපෑම් කරන කණ්ඩායම් සහ තත්ත්ව අපි හඳුන්වන මොනවද? අභ්‍යන්තර පරිසරය. ඊට බලන්න ඊළඟ කතාව ව්‍යාපාරයකට බලපෑම් කරන ව්‍යාපාර ආයතනයේ පිටතින් නැති දේවල් එළියේ තියෙන දේවල් දැන් ඇතුලේ තියෙන දේවල් අභ්‍යන්තර පරිසරය වෙනකොට අපි කියන මොනවද මේ එළියේ තියෙන දේවල් එළියේ තියෙන දේවල් බාහිර පරිසරය කියලා අපි ගන්නවා බාන ඊට පස්සේ කියනවා ව්‍යාපාරට බාහිර පරිසරයට අයත් ව්‍යාපාරයේ බලපෑම් ඇති කරන සුවිශේෂ සංවිධාන හෝ කණ්ඩායම් ආසන්න පරිසර මම කිය ඒගොල්ලෝ පොඩ්ඩක් සුවිශේෂී හරි ඒක ඒගොල්ලෝ අර ආසන්න කියලා වෙන මේකට දාලා කෙලින්ම ඒගොල්ලන්ව සාර නැත්තම් බාහිර කියලා අයින් කරන්නේ නැතුව ආසන්න කියලා වෙන මේකට යාව තියලා තියෙන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් අර අපිට පොඩ අපි කියන අපිට අර පොඩ්ඩක් අපිට ළඟින් ඉන්න කට්ටිය යම් තාක් දුරකට හරි අපිට අනුගත කරගන්න පුළුවන් පිරිසක් නිසා අපි ඒගොල්ලන් පොඩ්ඩක් ළඟින් තියන් ඉන්නවා එහෙනම් අපි කියන ඒගොල්ලන්ට මොනවද අර නිය එන්වයරන්මන්ට් එක නැත්තම් අපේ ආසන්න පරිසරය කියලා බලන්න ඊට අන්තිමට කියනවා ව්‍යාපාරයක් පුළුල් වටපිටාව සාහය බෙදුරු බල පෑම් කරන කණ්ඩායම් සාර පරිසර නැත්තම් මේ පොදු පරිසරය කියලා මේකට අපිට හඳුන්වන්න පුළුවන් හැබැයි ඉතින් මම කිව්වා සාර පරිසරය කියන වචනේ මේකට පාවිච්චි කරන පොදු පරිසරය කියන එක අපි කතා කරාට සාර පරිසරය කියන එක අපි ගොඩක් වෙලාවට කතා කරන වචනෙන් ඉඳලා ළමයිකුත් මේ ප්‍රශ්නේ ඇහුවා මගෙන් ඉතින් අපි යමු ඉස්සරහට දැන් මෙන්න මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ හරි මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ අභ්‍යන්තර පරිසරය දැන් මම මේක ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න ළමයි මෙන්න මේ ව්‍යාපාර පරිසරයත් එක්ක මේ ව්‍යාපාර පරිසරයත් එක්ක අපි කතා කරනවා SWOT ඇනලිසිස් එක නැත්නම් අපි කියනවා මේක මේ ශදුවත විශ්ලේෂණය. හරි SWOT ඇනලිසිස් එක නැත්නම් අපි කියනවා ශදුවත විශ්ලේෂණය. ශදුවත විශ්ලේෂණයක් ගැන අපි කතා කරනවා මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ශදුවත. හරිද මෙන්න මේ ටික තමයි මෙතනින් එහාට ඉගෙන ගන්නෙ. මේ ටික සෑහෙන්න වැදගත්. ඒතර මම මේ ව්‍යාපාර පරිසර සාධකත් එක්ක ව්‍යාපාර පරිසරයේ තියෙන දේවල් අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ තියෙන සාධක ගැන කතා කරන ගමන් ඔයාට ශදුවත විශ්ලේෂණයක් කරන්නත් කියලා දෙනවා. අපිට තමයි මේ ශදුවත විශ්ලේෂණය කියන දේ ඇත්තටම බිස්නස් එක මේක කරන්න පුළුවන් දෙයක්. බිස්නස් එක විතරක් නෙමෙයි අපි හිතමු කැම්පස් ගිහිල්ලා දවසක මොනවා හරි ඔයාට ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා කියලා. ඒ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ශදුවත විශ්ලේෂණයක් ඔයාට කරන්න පුළුවන්. හරි. ඒ වගේ මේ ශදුවත විශ්ලේෂණයක් කියන්නේ අපිට අර මොනවා හරි දෙයක් සිදුවීමක් ගැන විශ්ලේෂණයක් කරන අපි පාවිච්චි කරන ප්‍රසිද්ධ ක්‍රමයක්. හරි. ප්‍රසිද්ධ ක්‍රමයක්. ඉතින් ඒක තමයි මේ අපි කතා කරන්නේ SWOT ඇනලිසිස් එක නැත්නම් මේ ශදුවත විශ්ලේෂණයක් කියලා. මේ ශදුවත විශ්ලේෂණය කියන්නේ මේක ඇතුලේ මේ ශා කියලා කියන්නේ ශක්තිය. හරි. ශක්තියින් දූ කියන්නේ දුර්වලතා, අයන්නින් කියන්නේ අවස්ථා, තයන්නින් කියන්නේ තර්ජන. ඒතර අපි කියනවා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. හරි ශක්තියිනුයි දුර්වලතායි අවස්ථායි තර්ජනයි. හරි ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඒතර මේ දේවල් ටික තමයි අපි මේ ශදුවත විශ්ලේෂණය කියලා කතා කරන්නේ. ශදුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද එන? මේකේ තියෙන කොටස් අතර එකක් ශක්තියින්, අනිත් එක දුර්වලතා, අනිත් එක අවස්ථා, අනිත් එක තර්ජන. හරි අපි කියන මොනවා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඒතර මේව තමයි අපි ශදුවත විශ්ලේෂණය කියලා සාකච්ඡා කරලා ශක්තියින් ටික තියෙනවා දුර්වලතා ටික තියෙනවා
අවස්ථා ටික තියෙනවා තර්ජන ටික තියෙනවා. ඒතර මේ එක එක ව්‍යාපාර පරිසර සාධකත් එක්ක අපි බලමු යා තුලින් අපිට ගොඩනැගෙන ශක්තියින් මොනවද? දුර්වලතා මොනවද? අවස්ථා මොනවද? තර්ජන. දැන් මේක ඇතුළේ මම මේක ආයි කොටස් දෙකකට බෙදනවා. මේ ශක්තියින් දුර්වලතා ළමයි හැම වෙලෙම තියෙන්නේ. ශක්තියිනුයි දුර්වලතාවයි තියෙන්නේ කොහෙද? අපේ අභ්‍යන්තර පරිසරේ. මේ අවස්ථා සහ තර්ජන තියෙන්නේ කොහෙද? අපේ බාහිර පරිසරේ. හරි ශක්තියින් දුර්වලතා තියෙන්නේ කොහෙද? අපේ අභ්‍යන්තර පරිසරේ. ශක්තියින් දුර්වලතා අපිට හැම වෙලෙම ලැබෙන්නේ කොහෙන්ද? අභ්‍යන්තර පරිසරේ. ශක්තියින් දුර්වලතා ලැබෙන්නේ කොහෙන්ද? අපිට අභ්‍යන්තර පරිසරයෙන්. හරි ඊට පස්සේ අවස්ථා තර්ජන අපිට ලැබෙන්නේ කොහෙන්ද? හැම වෙලෙම අපේ බාහිර පරිසරේ. අවස්ථා තර්ජන ඇති වෙන්නේ කොහෙන්ද? අපේ බාහිර පරිසරේ. දැන් මේක හොඳට අහගෙන ඉන්න. හරි. ඒතර ශක්තියින් දුර්වලතා අපිට ලැබෙන අභ්‍යන්තර පරිසරයෙන් අවස්ථා තර්ජන අපිට ලැබෙන කොහෙන්ද? බාහිර පරිසරය. දැන් බලන්න මේ මොනවද මේ කියලා. ළමයි ශක්තියක් කියලා කියන්නේ හැම වෙලේම අභ්‍යන්තර පරිසරය ඇතුලේ තියෙන අභ්‍යන්තර පරිසරය තුන ව්‍යාපාරට හිතකර දේවල්. දැන් උදාහරණයක් අපි හිතමු අයිතිකාරයන්ට හොඳට සල්ලි තියෙනවා කියලා. එහෙනම් අපිට ඒක ව්‍යාපාරට ශක්තියක්. හරි. අන්න ඒ වගේ අපි හිතුව හැබැයි අපේ කලමනාකරු ඉන්නෝ. කලමනාකරු තීරණයක් ගත්තොත් මේ ගන්න තීරණය ඉවරයි. හැම වෙලේම වරදිනවා නම් නැත්නම් සේවකෝ නිදිමත යයි නම් ඉන්නේ කම්මැලි අය නම් ඉන්නේ සේවකෝ අකාර්යක්ෂම නම් ඒතර අන්න ඒ වගේ වෙලාවට අපි කියන එක දුර්වලතාව. හරි. එළම මේ ශක්තියින් දුර්වලතා කොහෙද තියෙන්නේ? ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ. හැබැයි මේ අවස්ථා තර්ජන අත කියලා කියන්නේ මොකද්ද? අයන්න කියන්නේ අවස්ථා. තයන්නින් අපි කියන්නේ තර්ජන. හරිද? මේ අවස්ථා තර්ජන කියන ඒවා තියෙන්නේ කොහෙද එන? අපේ බාහිර පරිසරයේ. හරි? එහෙනම් ශක්තියින් දුර්වලතා අභ්‍යන්තර පරිසරය තුල තියෙද්දි අවස්ථා සහ තර්ජනයන් තියෙනවා කොහෙද? අපේ බාහිර පරිසරය තුල. හරි දැන් බලමු දැන් මේ එකින් එකට ව්‍යාපාර ආයතන තුනේ ශක්තියින් මොනවද? දුර්වලතා මොනවද? අවස්ථා මොනවද? තර්ජන මොනවද කියන එක අපි මෙතනින් එහාට එකින් එක ඔයාලට කියලා දෙන්න යනවා. ඉතින් මේ ටික සෑහෙන්න වැදගත්. එහෙනම් හොඳට අවසන් වෙනකම් මේ ටික අහගෙන ඉඳලා ඔලුවට දාගන්න මේක මේවා පාඩම් කරන්න පාඩම් කරපු කෙනෙක් නම් ඉන්නේ. තව ටිකක් තමන්ගේ දැනුම නිශ්චිත කරගන්න ඒක තමයි වෙන්න ඕනේ. ඒතර ඔයාලට මේවා ලේසි දවසක ප්‍රශ්නයකට ආවට පස්සේ උත්තරයක් ලියා ගන්නවට හරි පහසු වෙනවා. දැන් බලමු මේ පරිසර සාධකයක් විතර මේකේ තියෙන දේවල් ටික. හරි බලන්න. ඒතර මේකේ මේ මුලින්ම අපි කතා කරනවා අභ්‍යන්තර පරිසර සාධක. හරි මුලින්ම අපි අභ්‍යන්තර පරිසරය යටතේ අභ්‍යන්තර පරිසර සාධක යටතේ අපි කතා කරනවා මොකක්ද එකක් අයිතිකරු. හරි අයිතිකරු කියන්නේ කවුද? ව්‍යාපාරයේ ආයෝජනය කරලා තියෙන කට්ටිය. හරි ඒතර ව්‍යාපාරය ඇතුලේ ආයෝජනය කරලා තියෙන ව්‍යාපාරයට සල්ලි දාලා තියෙන බිස්නස් එකට සල්ලි දාලා තියෙන පිරිස තමයි අපි අයිතිකරු කියලා කියන්නේ. හරි ඒ කියන්නේ සරලව කිව්වොත් ආයෝජකයෝ. දැන් මේගොල්ලෝ ගත්තම ළමයි බලන්න ව්‍යාපාරට ශක්තියක් වෙන්නේ කොහොමද කියලා ඔයාලට මේ ස්ලයිඩ් එක දිහා හොඳට බලන්න. හරි මේ ඔලුවට දාගන්න මේ අපි ලේසි කියලා හිතන් හිටියට විභාග වේලාවේදී අපිට එකපාරට ඔලුවට මේ වෙන්නේ නැහැ. හරි එහෙනම් මේ ඉගෙනගෙන තියෙනවා ඔලුවට එන්න. හරි ඒකත් එකපාරට ඔලුවට එන්නේ නැහැ නේ මේ අපි ඉගෙන ගත්තොත් තමයි ඉගෙනගෙන මේ පාඩම් කරොත් තමයි විභාග වේලාවට අපිට මේ ඔලුවට එන්න. බලන්න ඒතර පළවෙනි එක කරා ඉන්නෝ මේ අයිතිකරුවන් කියන සාධකය. ඒතර මම කිව්වා අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරට සල්ලි දාලා ඉන්න කට්ටිය. ව්‍යාපාරේ ආයෝජනය කරලා ඉන්න කට්ටිය. ඒතර ඒක කවුද ඉන්නේ? ශක්තියින් තියෙන වැඩි සංඛ්‍යාවක් සිටීම. කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු වැඩි සංඛ්‍යාවක් ඉන්නවනම් ඒක ව්‍යාපාර ශක්තිය. මොකද එතකොට අයිතිකාරයෝ වැඩිපුර ඉන්නවා කියන්නේ ආයෝජනත් වැඩිපුර වෙනවනේ. ඒතර සල්ලි වැඩිපුර බිස්නස් එකට එනවා. හරි. ඒ ඔවුන්ගේ මූල්‍ය ශක්තිය වැඩි වීම බලන්න. අයිතිකාරයන්ට හොඳට සල්ලි තියෙනවා. හරි. අපි නතර ඒක ශක්තියක්. ඒ කියන්නේ ඔවුන්ගේ මූල්‍ය ශක්තිය වැඩි වීම කියන්නේ අපි කියන මේ ව්‍යාපාරයේ අයිතිකාරයන්ට හොඳට සල්ලි තියෙනවා. අපි කියන ඔවුන්ගේ මූල්‍ය ශක්තිය වැඩි නම් ඒක ව්‍යාපාරට හොඳ දෙයක්. හරි. තුන්වෙනි එක අපි කතා කරන ඔවුන්ගේ දැනුම හා පළපුරුද්ද වැඩි. අපි කියන මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ දැනුම සහ පළපුරුද්ද වැඩි නම් ඒගොල්ලෝ හොඳ දැනුම පරිපූර්ණ පිරිසක් නම් පළපුරුද්ද හොඳ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියක් නම් ඒ වුණත් අපි කියන එක මේ ව්‍යාපාරට ශක්තියක්. හරි අයිතිකරුවෝ ගත්තම හොඳ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියක් නම් වැඩි සංඛ්‍යාවක් අයිතිකරුවෝ ඉන්නවනම් මූල්‍ය ශක්තිය වැඩි නම් ඒගොල්ලන්ට දැනුම හොඳ නොලෙජ් එකක් තියෙන පිරිසක් නම් ඉන්නේ හොඳ එක්ස්පීරියන්ස් කට්ටියක් නම් ඉන්නේ එහෙම වුණොත් ඒක අපි කියන අපේ ව්‍යාපාරයට ශක්තියක් වෙන. හැබැයි බලමු උතන තියෙන දුර්වලතා. අයිතිකරුවෝ පොඩි ප්‍රමාණයකින් බලන්න තියෙන පළවෙනි එක සංඛ්‍යාත්මක කුඩා වීම. ඒ කියන්නේ අයිතිකරු සංඛ්‍යාව ව්‍යාපාරයේ අඩු ප්‍රමාණයක් ඉන්නේ. වැඩි අයිතිකරු සංඛ්‍යාවක් ව්‍යාපාරේ නැහැ. හරි. ඒ මේගොල්ලන්ගේ මූල්‍ය ශක්තිය එච්චර සල්ලි නැහැ මේගොල්ලන්ට. ඉතින් අයිතිකරු ඉන්නවා. හැබැයි ඉන්න අයට එච්චර මූල්‍ය හැකියාවක් අපි කියන සල්ලි එච්චර තියෙන කට්ටිය නෙමෙයි ඉන්නේ. ඒතර එහෙම වුණොත් ව්‍යාපාරය තුල ආයෝජන අඩු වෙනවා. ඊට අපි කියන මේගොල්ලන්ගේ දැනුම කුසලතා ඒ දේවලුත් අඩුවේ. ඒ කියන්නේ එච්චර දැනුමක් නැහැ නැත්නම් එච්චර හොඳ ස්කිල්ස් එයාගාව කුසලතාවන් එයාගාව එච්චර තියෙන පිරිසක් නෙමෙයි ඉන්නේ. ඒතර අන්න එහෙම වුණොත් ඒවා අපි කියනවා මේ ව්‍යාපාරයේ තියෙන දුර්වලතා. ඒතර මේ පරිසර සාධකයක් විදියට අයිතිකරු ගත්තම ව්‍යාපාරයට ශක්තියින් ගේනවා.
ඒ වගේම අයිතිකරු ගත්තම් ව්‍යාපාර දුර්වලතාවත් ගේනවා. ඒතර අපි ඒතර මේ දෙකෙන් අපි දැනගන්න ඕනේ ව්‍යාපාරයක සැලසුමක් හදනකොට හැම වෙලෙම මේ ශක්තියින් වලින් හොඳ ප්‍රයෝජනයක් ගන්න. බලන්න මම කියන කතාව හැම වෙලෙම මේකෙදි අපිට මේ ව්‍යාපාරයක මේ පරිසර සාධක අපිට වැදගත් වෙන්නේ ව්‍යාපාරයක මේ පරිසර සාධක අපිට හැම වෙලෙම වැදගත් වෙන්නේ අපේ ව්‍යාපාර සැලසුම හදාගන්න. හරි? ව්‍යාපාරයකට මේ පරිසර සාධක හැම වෙලෙම වැදගත් වෙන්නේ මොකටද? අපේ ව්‍යාපාර සැලසුම හදාගන්න. ඒ ව්‍යාපාර සැලසුම හදාගන්න නම් පරිසර සාධක වැදගත් වෙන්නේ. ඒතර ඒකේ මේ තියෙන ශක්තියින් ගත්තම ළමයි ඒ ශක්තියින් වලින් අපි හොඳ ප්‍රයෝජනයක් හැම වෙලෙම ගන්නවා. ඒතර අපේ තියෙන ශක්තියින් වලින් අපි හැම වෙලෙම හොඳ ප්‍රයෝජනයක් ගන්නවා. හැබැයි අපිට මොනවා හරි දුර්වලතා තියෙනවා නම් ඒ දුර්වලතා අපි හරියට කළමනාකරණය කරගන්න. එහෙම නැතු දුර්වලතා තියෙනවා කියලා අඩ අඩ ඉඳලා හරියන්නේ. හරි. ඒතර ඒවා කළමනාකරණය කරගන්න මොනවා හරි ඒ දුර්වලතා නැති කරගන්න අපි වැඩපිළිවෙලක් ආයතනට ගේන්න ඕනේ. එහෙම ගෙනාවොත් තමයි මේක සාර්ථක වෙන්නේ. හරි. එහෙම නැතු දුර්වලයි කිය අඩ අඩ ඉඳලා හරියන්නේ. අපිට මොනවා හරි දුර්වලතාවක් තියෙනවනම් ඒ දුර්වලතාව නැති කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ශක්තිමත් වැඩපිළිවෙලක් අපි ආයතනට හඳුන්වලා දෙන්න. ඉතින් බලමු කළමනාකරුවෝ ගැන. ඒගොල්ලොත් අභ්‍යන්තරින් ආයතනයේ අභ්‍යන්තර පාර්ශ්වයක් විතර බලමු කළමනාකරුවෝ කොහොමද අපිට ශක්තියක් වෙන්නේ. හරි. බලම් පලනි දින පුහුණුව හා පලපුරුද්දගෙන අපේ කළමනාකරුව හොඳ පුහුණුවත් තියෙන ඉහල පලපුරුද්දත් තියෙන පිරිසක් නම් ඒ අපේ ව්‍යාපාට ශක්තිය. හරි අපේ ආයතනය කළමනාකරු හොඳ පලපුරුද්දත් තියෙන නැත්තම් හොඳ පුහුණුවත් තියෙන පිරිසක් නම් අපිගෙන ඒ අපේ ව්‍යාපාට මොකක් දෙන්නේ ශක්තියක් වෙනවා. හරි ත්‍රම අප ඉන්න කළමනාකරු හොඳ පලපුරුද්දත් තියෙන ඉහල පුහුණුවත් තියෙන පිරිසක් නම් ඒ අපේ ශක්තියක්. ඒ වගේ මේගොලු ගන්න තීරණ නිවැරදි වෙනවා. ඒක ප්‍රධාන දෙල්ලම අපේ කළමනාකරු ගන්න තීරණ වැරදුනොත්තේම ව්‍යාපාරි ලොස්සෙන්න එක ප්‍රධාන හේතුවක් වෙනවා. හරි හැබැයි අපේ කළමනාකරුලම හොඳ තීරණ ගන්න ඕන. වඩාත් නිවැරදි තීරණ හැම්බෙලෙම ගන්න ඕන. ඒක අපේ ව්‍යාපාර ශක්තියක් වෙනවා. හැබැයි කළමනාකරු ගන්න තීරණ අසාර්ථකයි නම් ඒගොල්ලෝ එච්චර හොඳ තීරණ ගන්නේ නැත්තම් හරි අපි කියන ඒගොල්ලෝ ගන්න තීරණ නිසා ව්‍යාපාරය හැම්බෙලෙම බිඳ වැටෙන්න වැඩි ඉඩ ගන්නක් තියෙනවා. හරි එහෙමනම් වෙන්නේ ඒතර ඒක අපි කියන එක අපිට දුර තබන්නේ එහා පැත්තේ තියෙන ටික පුහුණුවා පළපුරුද්ද අඩුවීම තීරණ ගැනීමට පසුබට වීම බයයි. හරි රිස්කයක් ගන්න බය තීරණයක් ගන්න බයයි එහෙම වැරදි තීරණ ගැනීම වැඩි නම් යන්නේ මුණුත් ඒක අපිට කියනවා මේ කළමනාකරුව තුලින් අපිට ගොඩනැගිලා තියෙන දුර්වලතාව. හරි ඊට අපි ගත්තොත් සේවකයෝ. සේවකයෝ කියන්නේ ළමයි අපේ ව්‍යාපාර අභ්‍යන්තර පාර්ශ්වයෙන් අපිට පාලනය කරන්න පුළුවන්. බලන්න එයාගේ ශක්තියින් මොනවද තියෙන කියලා. දක්ෂ පළපුරුදු සේවකයෝ විතර. ඒ කියන්නේ අපේ ආයතනය ඇතුලේ හොඳ දක්ෂ පළපුරුදු සේවකයෝ ඉන්න ඕන. හරි ආයතන තුල හොඳ දක්ෂ පළපුරුදු සේවකයෝ ඉන්න ඕන. ඒක අපි කියන අපේ ව්‍යාපාර ශක්තිය. හරි ඊට පස්සේ විවිධ හැකියාවල් යුක්ත වෙනවා. ඒ කියන්නේ විවිධාකාරී හැකියා තියෙන සේවකයෝ නම් ඉන්නේ ඒක අපිට ශක්තිය. ඊට පස්සේ යහපත් ආකල්ප හොඳ ආකල්ප දරන සේවකයෝ නම් ඉන්නේ ඒක අපිට ශක්තිය. ඊට පස්සේ අභිප්‍රේරණය වෙච්ච සේවකයෝ මොටිවේට් වෙච්ච කට්ටිය නර අපි කලින් කිව්වේ සේවකයෝ හොඳට මොටිවේට් වෙච්ච කට්ටිය නම් ඒක ව්‍යාපාරට හොඳයි කියලා. ඉතින් අභිප්‍රේරණය වෙච්ච සේවක පිරිසක් නම් ඉන්නේ අපි කියන එක ව්‍යාපාර ශක්තියක් වෙනවා. හැබැයි දුර්වලතාව ගත්තම බලන්න නුපුහුණු සේවකයෝ එච්චර පුහුණුවක් නැති සේවකයෝ ඉතින් වගකීමෙන් වගවීමෙන් තොරව කටයුතු කරන සේවකයෝ. හරි වගකීම කියලා කියන්නේ ඒගොල්ලන්ට දීලා තියෙන වගකීම. වගවීම කියලා කියන්නේ ඒ වගකීම ඉටු කළා ඉහළ කළමනාකාරීත්වයට ඒ තොරතුරු වාර්තා කිරීම තමයි වගවීම කියන්නේ. හරිද මේ වගකීම සහ වගවීමක් නැති සේවකයෝ. ඒතර වගකීමකුත් නෑ වග වෙන්නෙත් නෑ. හරි. ඒ වගකීම කියන්නේ අර දීලා තියෙන වගකීම. ඒ වගකීම පැහැරහින්න නැතුව කරන්න ඕනේ. ඒ වගේ තමයි ඒවා හරියට ඉටු කළා ඉහළට දැනුවත් කරන එක තමයි වගවීම කියන්නේ. හරි. ඒතර ඒ දෙකම නැති වුණු සේවකයන්ට ඒතර ඒක අපිට දුර්වලතාවක්. අයහපත් වැඩ පුරුදු පැවතීම රිනාකල්ප හැම්බෙලෙන් බෑ කියලා හිතන ඉන්නේ අකාර්යක්ෂම සේවකයෝ හිටියොත් එහෙම වුණොත් ඒව අපිට කියනවා මේ දුර්වලතා. ඒතකොට මේ සේවකයන්ගේ දුර්වලතා තියෙනවා නම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හැදෙන්නේ නැත්නම් අයින් කරලා දාන්න හරි වෙනවා. හරි මොකද නැත්නම් ආයතනයේ අසාර්ථක වෙන එක නිසා මේ සේවකයෝ දුර්වල නම් ඒගොල්ලෝ හැදෙන්නේ නැත්නම් කොච්චර කිව්වත් අයින් කරලා දාන්න හරි වෙනවා. හරි ඒක නිසා ඒගොල්ලෝ විදියන්න. ඒතර මේ සේවකයන්ගේ දුර්වලතා අපි කළමනාකරණය කරගන්න. ඒතර ඒගොල්ලෝ හැදුන්නේ නැත්නම් කොච්චර කියලා අයින් කරලා දාන්න හරි වෙනවා. ඉතින් ඒක තමයි කතාව. හරි මේ ශක්තියින් ගත්තා. මේ ශක්තියින් අනිවාර්යෙන් අපි ව්‍යාපාරේ සාර්ථකත්වයට පාවිච්චි කරන්න ඕන. දැන් බලමු ඊට පස්සේ. තව තියෙන අභ්‍යන්තර සාධක සංවිධානයේ සංස්කෘතිය. කියන අපේ ව්‍යාපාර ආයතනයේ සංස්කෘතිය. ඒතර ඒක අපි කාලයක් තිස්සේ රැකගෙන ආපු දේවල් සමානයි. අපි බලන්න ඒකේ තියෙනවා මේකේ ධනාත්මක ඇගීම, හරපද්ධතියක් පැවතීම, ආවේනික දියුණු චර්යා, ඒගොල්ලන්ගේ හොඳ ඒ චර්යා ධර්මයේ පුහුණු තිබ්බනම් ඒ කාලයක් තිස්සේ පැවතාපු හොඳ දේවල් තියෙනවා නම් ව්‍යාපාරය ඇතුලේ අපිට ඒක ශක්තියක් වෙනවා. හැබැයි එහෙම නැත්තම් ඒ කියන්නේ කාලයක් තිස්සේ පැවතාපු දේවල් එච්චර හොඳ නැත්තම් හරි ඉහළ අධීක්ෂණයක් නැත්තම් මේක ඇතුලේ හරි හොඳ ආචාර ධර්ම පද්ධතියක් ආයතය ඇතුලේ නැත්තම් ඒතර එහෙම වුණොත් ඒක ළමයි ව්‍යාපාරය අසාර්ථක වෙන්න හේතුවක් වෙනවා. අපි කියනවා දුර්වලතාවක්. හරි එහෙනම් මේ ව්‍යාපාරය ඇතුලේ ශක්තියක් වෙන්න පුළුවන් අපේ සංවිධාන සංස්කෘතිය අපේ ව්‍යාපාර කටයුත්තට ඒක රිජුවම හිතකර බලපෑමක් කරන දෙයක් න. හැබැයි ඒක දුර්වලතාවක් වෙන්න පුළුවන් අපේ ව්‍යාපාර සංවිධාන සංස්කෘතිය තුළින් අපිට එච්චර හොඳ බලපෑමක් වෙන්න වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අතීතයේ සිට මිනිස්සු කරන් ආපු දේවල් මේ ව්‍යාපාරය තුළ එච්චර හොඳ නැත්නම්
මිනිස්සු කියන්නේ බාහිර සමාජය තුළ මේ ව්‍යාපාරය ගැන එච්චර හොඳ කතිකාවතක් නැත්නම් අපි එච්චර හොඳ කතා බහක් වෙන්නේ නැත්නම් මේ ව්‍යාපාරය ගැන. ඒතර සමහර සේවකෝ පාව වැරටෙන්න එච්චර කැමති නැත්නම් මේ ව්‍යාපාර සංස්කෘතිය හොඳ නැහැ කියලා. එහෙම වෙනොත් එහෙම වුණොත් ඒක අපිට දුර්වලතාවක්. හරි. හැබැයි එහෙම නැත්නම් අපි කෙනෙක් අපිට ශක්තියක් නැහැ. ඒතර අර දුර්වලතාව තියෙනවා නම් අපි මොනවද කරන්න ඕන? ඒ ඉස්සර වෙච්ච වැරදි දැන් හදාගෙන හරි ඉස්සරහට යන්න ඕනේ. එහෙම වුණොත් තමයි නැත්නම් මේක තව ටිකක් ඒ ව්‍යාපාරය අසාර්ථක වෙනවා. මේ සංවිධානය ගත්තා අපේ ව්‍යාපාර සංවිධානයේ අර වැඩ හරියට බෙදලා තියෙන්න ඕනේ. උචිත සංවිධානයක් ගොඩනගලා තියෙන ඒ වගේ අර නැත්තම් එහෙම නැත්නම් කියන අපි වැඩ හරියට බෙදලා දීලා කියනවා මේ සංවිධානය ඇතුලේ අර බලතල කාර්යයන් ඒවා හරියට බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ සංවිධානය ඇතුලේ බලතල ටික හරියට බෙදලා දීලා තියෙන්න ඕනේ. සේවකයන්ට වැඩ ටික හරියට බෙදලා දීලා තියෙන්න ඕනේ. එහෙම දීලා තියෙනවා නම් ඒගොල්ලෝ ඒ වැට් ටික කරගෙන තෘප්තිමත් ඉන්නවා. හරි. හැබැයි එහෙම නැත්තම් මේගොල්ලෝ අතර ගැටුම් ඇති වෙනවා. කළමනාකරු මරා ගන්නවා. සේවකයෝ කළමනාකරුට ගහලා කළමනාකරු සේවකයට ගහලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් හොඳ සම්බන්ධීකරණයක් නැති වුණොත් එහෙම වුණොත් අපි දුර්වලතාවක් කියලා කියනවා. හරි. හැබැයි මේ ඒ වගේ තමයි ඊට පස්සේ මේ පරිසර සාධකයේ අපේ සම්පත්. හරි ආයතන සම්පත් ගත්තම ප්‍රමාණාත්මක ගුණාත්මක වෙන්න ඕනේ. ඒ වගේම හැබැයි දුර්වලතාව විදිහට යල්පැනපු සම්පත් තිබ්බොත් සම්පත් අඩු නම් ප්‍රමාණවත් සම්පත් නැත්නම් ඒව අපි දුර්වලතා කියලා අපි කතා කරනද මේවා අපි කතා කරේ අභ්‍යන්තර පරිසර සාධක විදිහට මේවා ඉතින් හොඳට ඔලුවට දාගන්න මම මේවා හරි වැදගත්. ඒතර අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල් තුලින් අපිට ඇති වෙන්නේ මොනවද එන ශක්තියින් සහ දුර්වලතා. ඒතර මේ ශක්තියින් කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරය තුළ තියෙන අපේ ව්‍යාපාරට හිතකර දේවල්. හරි මොනවද ශක්තියින් කියලා කියන්නේ හැම වෙලේම අභ්‍යන්තර පරිසරය තුළ තියෙන අපේ ව්‍යාපාරයට හිතකර දේවල්. හරි. හැබැයි දුර්වලතා කියන්නේ මොනවද? අභ්‍යන්තර පරිසරය තුළ තියෙන අපේ ව්‍යාපාරට අහිතකර දේවල්. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? ওই ශක්තියින් වලින් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ ව්‍යාපාර සැලසුම් හදනකොට ওই තියෙන ශක්තියින්ගෙන් හොඳ ප්‍රයෝජනයක් අරගෙන වඩාත් නිවැරදි සැලසුමක් අපි හදා ගන්නවා. හැබැයි අපේ තියෙන දුර්වලතා තිබ්බ කියලා අඩාන ඉඳලා හරියන්නේ නැහැ. ඒ දුර්වලතා නැති කරගන්න අපි කැපවීමෙන් වැඩ කරනවා. හරි. එහෙම කරොත් තමයි මේක සාර්ථක වෙන්නේ. ඒතර අපි ඇත්තටම දැන් මේ දේවල් අපිට වැදගත් වෙන ළමයි ව්‍යාපාරේ සැලසුම් හදද්දී. ඒ කියන්නේ අපි මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන මේවා අපි හැම වෙලේම හොයන්නේ අපේ ව්‍යාපාරයේ සැලැස්ම හදාගන්න. හරි ශක්තියින් දුර්වලතා ගැන අවස්ථා තර්ජන ගැන මේවා ගැන අපි හොයන්නේ මොකටද හැම වෙලේම අපේ ව්‍යාපාරේ තියෙන සැලසුම හදාගන්න. හරි සැලසුම හදාගන්න තමයි මේ හැම දෙයකම අපි මේ දඟලන්නේ. හරි. ඉතින් මං කියවල මේ තව පොඩ්ඩයි තියෙන්නේ මේ වැඩේ. මේ පාඩම අපි ගීසලිත් කතා කරන්නේ. දවස් දෙකක් කරන් කතා කරුවා මේක ඉවරනක ඉන්නේ ඉවරනක ඉඳලා මේ ඉතුරු ටිකත් ඉගෙනගෙන යන්න. එහෙම නැතු බාගට ඉගෙනගෙන යන්න එපා. හරි. ඒතර මේක මේ පොඩි පොඩි දේවල් වුණාට මේවත් ඉතින් ඕනේ. හරි සමහරව ඉතින් ඉන්න චූටි දේවල්. හරි ඒක නිසා ඉතින් ඒ වුණා චූටි දේවල් වුණු ප්‍රශ්න එනවා. හරි. ඒතර එහෙම පොඩි දේවල් වලින් තමයි බාගට ප්‍රශ්න ඇවිල්ලා අපි වරද්ද ගන්න. ඒ නිසා මේවා අපි හරියටම දැනගන්න ඕනේ. මේවා ලියන්න බෑවට හරි දැනුම නිශ්චිතව නැතුව මේ පිළිතුරක් වාට හරියට ලියන්න බෑ. ඒක නිසා මේ ශක්තියින් දුර්වලතා කියන්නේ මොනවද ඒව කොහෙන්ද ඇති වෙන්නේ? මේ වෙක්කවට හොඳ පිළිතුරක් ලියන්න මේ හැමදේම ගැන වට හොඳ දැනුමක් තියෙනවා. හරි. අපි යමු ඊට පස්සේ ආසන්න පරිසරය ගැන කතා කරලා මේකේ අභ්‍යන්තර පරිසරය දැන් බාහිර පරිසරය ආසන්න පරිසරය බලන්න ආසන්න පරිසරය ගනුදෙනු කරු. ගනුදෙනු කරු කියලා අපි පාරිභෝගික බලන්න ඒගොල්ලෝ ගැන කියලා තියෙන දේ. ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නන් පාරිභෝගිකයන් වේ. පාරිභෝගිකයන්ගේ දැනුවත් බව පාරිභෝගිකයන්ගේ ආදායම යන ආදී කරුණු සමහර ව්‍යාපාර අවස්ථා උදා කරලා සමහර ඒවාට තරජයකට පාරිභෝගිකවද දැනුවත් පාරිභෝගික පිරිසක් ඉන්නවල ළමයි. ඔයා ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් සපයනවනේ ඔයාට ඒක හොඳයි. ඒතර මිනිස්සු දැනුවත් නම් ඒතර ඔයාගාවට එන්නේ මොකද ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොහොමත් වැඩි. එහෙනම් මිනිස්සු ඔයාගාවට එනවා. හැබැයි තව කෙනෙක්ට දැනුවත් පාරිභෝගික පිරිසක් ඉන්නේ සමහරට දුර්වලතාව ඒ කියන්නේ මේ කරදරයක් වෙන්න තර්ජනයක් වෙන්න දුර්වලතාව නෙමෙයි තර්ජනයක් වෙන්න පුළුවන්. හරි මොකද ඒකට හේතුව ඒතර මිනිස්සු ඔයාගෙන දන්න නිසා ඒතර සමහරට එන්නේ නැහැ. ඒතර ඒක නිසා මම කිව්වර තරඟකරුවන්ට මේ ගනුදෙනුකරුවන්ට කියන දේ ගත්තම සමහරට ඒගොල්ලෝ අර හොඳ දැනුවත් ගනුදෙනුකරු දැනුවත් පාරිභෝගික පිරිසක් ඉන්න එක සමහර ව්‍යාපාරයකට හොඳක් වෙන්න පුළුවන්. හැබැයි සමහර ව්‍යාපාරට ඒක එහෙම නොවෙන්න පුළුවන්. හරි. අපි ගත්තොත් මේකේ සැපයුම්කරු ගත්තම බලන්න ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් සපයන පුද්ගලයන් හා ආයතන සැපයුම්කරුවන් වේ. සැපයුම්කරුවන් කලට වේලාවට ගුණාත්මක ද්‍රව්‍ය සැපීම හෝ නොසැපීම වට්ටම් ලැබීම හෝ නොලැබීම අනාදී කරුණු මත ව්‍යාපාර අවස්ථාව වෙන තර්ජන දිලා මේක ඇත්තම කතාව. සැපයුම්කරු අපිට ව්‍යාපාර අවස්ථාවක් දෙනවා කියලා කියන්නේ අපිට හරි වෙලාවට හරි අමුද්‍රව්‍ය ටික දෙනවනම් කියනවා හිතන්න අපිට අපේ ඕඩර් ටික කිසි කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන විදිහට සැපයුම්කරුව හැම වෙලෙම අපිට අමුද්‍රව්‍ය ටික සපයනවා නම් හරි වෙලාවට එහෙනම් අපිට ඒක හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් අපිට ලැබෙන තියෙන අවස්ථාවක්. හරි හැබැයි එහෙම නැත්තම් ඔයාට එයාගේ පස්සෙන් යන්න ඕන නම් අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න. හැම වෙලෙම කෝල් දද අහන්න ඕන නම් එන්නේ නැද්ද කියලා අහන්න ඕන නම් එහෙමුණුත් ඒක අපිට තරජනය.
ඒක නිසා අපි කියන මේ සැපෙවුම් කරු කියන දේ අපිට හොඳ වගේම නරකත් ඇති. ඒතර හොඳ දෙයක් ඇතුණුත් ඒක ව්‍යාපාරට අවස්ථාවක්. හැබැයි නැත්තම් අපි කියන එක අපේ ව්‍යාපාරට තර්ජනයක් වෙන නිසා මේ තරං කරු ගත්ත මේගොල්ලොත් ඒ බලන්න කියන කතාව ව්‍යාපාර ඉදිරිපත් කරන භාණ්ඩාසය වලට සමාන නිෂ්පාදන ඉදිරිපත් කරන වෙනත් ව්‍යාපාර තරංකරුවන් වේ. නව තරංකරුවන් වෙළඳපොළට පැමිණීම, වෙළඳපොලේ සිටින තරංකරුවන් ඉවත් වීම, තරංකරුවන් ඔවුන්ගේ භාණ්ඩ සමග විවිධ පහසුකම් සැපීම ව්‍යාපාර අවස්ථාවෙන් තර්ජනය. කියන්නේ දැන් නව තරංකරුවා આવොත් අපිට තර්ජනයක්. හරි හැබැයි ඉන්න අය අයින් වෙලා ගියොත් මේක අපිට අවස්ථාවක්. හරි. ඒතර අපි හිතුව තරංකරු අලුත් දේවල් ඒගොල්ලන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කළා වෙළඳපොළට අර හැම වෙලේම නවෝත්පාදන කරන තරංකරුන්නේ ඒක අපිට තර්ජනයක්. ඒ ඉතින් හැම වෙලේම අපිත් අනුගත වෙන්න බෑ නැත්නම් අපේ ගන්නේ මිනිස්සු තරංකරු ගාවට යනවනේ. හරි. බඩ නිසා ආදේශක භාණ්ඩ හදන කට්ටිය ව්‍යාපාර ඉදිරිපත් කරන භාණ්ඩයෝ සේවාවට විකල්ප භාණ්ඩ. කියන්නේ ඒකට සමානම දෙයක්. දැන් තරංකරුගේ සමානට විකල්පයක්ම නෙමෙයි වෙනත් තරංකරු ඉන්නත් පුළුවන්. හරි. ඒතර ආදේශයක් කියන්නේ හැම වෙලේම අපි හදන දෙයට සමාන දෙයක්. බලන්න කියනවා ව්‍යාපාරය ඉදිරිපත් කරන භාණ්ඩයට ඕසේවට විකල්ප භාණ්ඩ ඕසේවා. හරි. විකල්ප භාණ්ඩ සේවා හදන කට්ටියද ආදේශක හදන කට්ටිය තමයි මේක මේකදී හඳුන්වන තුර ආදේශකේතර ගුණත්වෙන් ඉහළ ආදේශකේම දුන්නොත් එමු නැත්නම් ආදේශක බහුල නම් ඒක අපිට තර්ජනයක් වෙනවා. හැබැයි එහෙම නැත්නම් ඒක අපිට සමහරට අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් හොඳ ගුණත්වෙන් ඉහළ ආදේශක වෙළඳපොළ නැත්නම් ඒක අපිට අවස්ථාවක්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා වෙළඳපොළට පිවිසෙන්න බලන් ඉන්න විභව ව්‍යාපාරිකයෝ. ඒතර විභව ව්‍යාපාරිකයන් අලුතෙන් එන්න බලන් ඉන්න කට්ටිය. ඒතර අලුතෙන් ඉන්න බලන් ඉන්න කට්ටිය වැඩි නම් එහෙම ඒක අපිට තර්ජනයක්. හැබැයි එහෙම නැත්නම් අලුතෙන් එහෙම එන්න පිරිසක් නැත්නම් විභව ව්‍යාපාරිකයෝ අඩු වෙනම් එහෙම අපි එක්කින අපේ ව්‍යාපාරට ඒක ව්‍යාපාර අවස්ථාවක් කියලා. ඒ ඔන්න ඔය විදිහට අපිට ඔය දේවල් කතා කරන්න පුළුවන්. අපි මේ කතා කරේ අවස්ථා තර්ජන ගැන මේ බාහිර පරිසරය තුල ඉන්න ආසන්න පරිසරය. මොකද මේ කොටස් දෙකක් තියෙනවනේ. එකක් ආසන්න පරිසරය අනිත් එක සාර පරිසරය. ඉතින් මේවා අපි දැනගන්න ඕනේ. මම මේ අද මේක ඉක්මනින් මේ කරන් ගියාට මේ දේවල් වල හරියට දැනගන්න ඕන දේවල්. හරි හරියට මේ අපි දැනගන්න ඕනේ. මේක අපි අද ඉක්මනින් මේවා කතා කරාට මේ ආසන්න පරිසර සාධක සාර පරිසර සාධක ගැන අපි ඉක්මනින් මේව ඉගෙන ගත්තට ඒතර මේවා අපි කතා කරන මේවා අපිට දිගටම මේවා දැනගෙන සිටිය යුතුයි සහ විභාගයට මේවා අපිට අත්‍යවශ්‍ය කාරණා කියන එක අපි දැනගත යුතුයි. හරිද? මේවා තමයි මේ බාහිර පරිසරයේ තියෙන ආසන්න පරිසරයයි සාර පරිසරය කියලා අපි කියන ආසන්න පරිසර සාධක ඊට පස්සේ සාර පරිසර සාධක ඉතින් මේවා තමයි මේ කතා කරන්නේ බාහිර පරිසරයේ තියෙන දේවල් විදිහට. අපි අවස්ථා තර්ජන තමා මේ වේ දකින්නේ. හරිද? මේ ආසන්න පරිසරයේ තියෙන තුර අපිට අවස්ථා තර්ජන. ඒතර ආසන්න පරිසරයේ තියෙන හොඳ දේවල් අපිට ව්‍යාපාර අවස්ථාවක් වෙනවා. හැබැයි ඒක ඉතින් නරක දෙයක්. අපිට අයහපත් දෙයක් මොනවා හරි වෙනවා නම් ඒක අපිට තර්ජනයක් වෙනවා. ඒතර අවස්ථා තර්ජන තමා බාහිර පරිසරයෙන්. හැබැයි ඉතින් අවස්ථාවක් තිබ්බත් තර්ජනයක් තිබ්බත් අපි ඒක හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒක ව්‍යාපාරට සාර්ථක වෙන්නේ නැහැ. හැම වෙලේම අපි මේ තර්ජන කියලා කියන්නේ ව්‍යාපාරට අහිතකර දේවල්නේ ආසන්න පරිසරය. ඒතර ඒ ආසන්න පරිසරයේ තියෙන අහිතකර දේවල් මොනවා හරි තිබ්බොත් එහෙම ඒතර අපි ඒවා හරියට කළමනාකරණය කරගෙන පුළුවන් තරම් අපි ඒවා අඩු කරගන්න. හරි තර්ජනය මොනවද? හැබැයි අවස්ථාවක් තිබ්බොත් එහෙම ඒ අවස්ථාවෙන් අපි හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒතර එහෙම වුණොත් ඒක අපිට හොඳයි. හරිද? මේ අවස්ථා තර්ජන ඇත්තටම බාහිර පරිසර යටතේ තියෙන ආසන්න පරිසරයේ තියෙන අවස්ථා කියලා කියන්නේ අපිට හොඳ දේවල්. ඒතර අපි දැනගන්න ඕනේ ඒ තියෙන හොඳ දේවල් පාවිච්චි කරලා අපේ සැලසුම හදන්න. හැබැයි අපිට තර්ජන මොනවා හරි තිබ්බොත් ඒ තර්ජන පුළුවන් තරම් අඩු කරගන්නත් අපි කටයුතු කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ව්‍යාපාරය අසාර්ථක වෙන්නේ. ඒක හේතුවක් වෙන්න පුළුවන්. අපි යනවා ඊළඟ කොටස. අපේ තියෙන සාර පරිසරයේ සාධක නැත්නම් මේ බාහිර පරිසරය තුල අපි කතා කරන සාර පරිසර සාධක බලන්න මේ දේශපාලන පරිසරය. දැන් අපි ගත්තොත් මේකේ මේ රාජ්‍ය නියෝජිත ආයතන පවතින රජයේ දේශපාලන ප්‍රතිපත්ති ව්‍යාපාර වලට අනිවාර්යෙන් බලපෑමක් ඇති කරනවා. කියන්නේ අනිවාර්යෙන් දැන් ඉන්න රජයේ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ව්‍යාපාරට බලපෑමක් තියෙනවා. හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. හරි. බලන්න ඒකේ තියෙනවා රජයේ දේශපාලන දර්ශනය හා ප්‍රතිපත්ති විවිධ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම. ඉතින් ඒ වගේ දේවල් මේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිත් එක්ක ඒක අනිවාර්යෙන් ව්‍යාපාරයකට ඍජු බලපෑමක් තියෙනවා. ඒතකොට සමහර ව්‍යාපාරයකට රජයේ ප්‍රතිපත්ති හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ඒක ව්‍යාපාර අවස්ථාවක් වෙන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි තව කෙනෙක්ට ඒක තර්ජනයක් වෙද. උදාහරණයක් අපි හිතුවා මේ රජයේ අර කාබනික පොහොර කතාවට එනකොට සමහරට අනිකුත් පොහොර දැන් ව්‍යාපාර කරපු කට්ටියට ඒක දැන් ඒතර තර්ජනයක් වෙලා. හැබැයි කාබනික පොහොර සපයන කට්ටියට ඒක අවස්ථාවක්. ඉතින් අන්න ඒ වගේ අපි අර කියන මේ දේශපාලන පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන බලපෑම් හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. අහිතකර බලපෑමක් වෙන්නත් පුළුවන්. අපි දෙවෙනි කතා කරන නෛතික පරිසරය. දැන් මේ නෛතික පරිසරය කියන්නේ නීති ඒ දේවල් ඉබනෝ කියනවා රජයේ අනපනත් පනවලද නීති රීති සහ එම රටේ ව්‍යාපාර කෙරේ බලපෑම ඇති. රජයේ අනපනත් ටික පනවල තියෙන නීති රීති ටික. ඒතර මේකේ අර ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරනවා. ඒතර අපි මේකේ තියෙන නිදසුන් විදියට පාරිභෝගික කටයුතු අධිකාරී පනත අපි මේව කතා කරා
පාරිභෝගික අධිකාරී පනත ශ්‍රී ලංකා ප්‍රමිත පනත. ඉතින් මේ ප්‍රමිත වලට මම PDF එකක් එහෙමත් වෙනම ඔයගොල්ලන් දැම්ම group වලට. ඒතර මේ දේවල් අපි කතා කරා වෙනම තුන්වෙනි පාඩමේ. ඒතර අපි දැන් තුන්වෙනි පාඩම කතා කරලා දෙවෙනි පාඩම කතා කරලා පළවෙනි එකට ආවේ. හරි. ඒකට එන්නත් හේතුව මේ පළවෙනි පාඩමේ මේ තීරි පොඩි පොඩි දේවල් වැඩි. ඒක නිසා මම දැන් ලබන සතියේ ඉඳලා ආයි අපිට හතරවෙනි පාඩමේ මේ පාඩම් පොඩ්ඩක් සංකීර්ණ නැති ඒවත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ ලබන සතියේ ඉඳලා. හරි. මේ ආර්ථික පරිසරය ගත්තම රටේ ආර්ථික උද්දමනය පොලි අනුපාතයක දළ ජාතික නිෂ්පත්ති සේවා නියුක්ති ඉතින් මේ සේවා නියුක්ති වගේ දේවල් වැඩි වෙනවා හොඳයි. ඒ වගේ අපි කියන මේ ආර්ථික පරිසරයේ තියෙන ව්‍යාපාර පැවැත්ම සඳහා ජනතාවේ ක්‍රය ශක්තිය කියන්නේ ඒගොල්ලන් මිලදී ගැනීම හැකියාව ඒ වගේ දේවල් මේක බලපාන උතර කියන ආර්ථික පරිසර සාධකත් ව්‍යාපාරික සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට බලපාන්න පුළුවන්. හරියට සමාජ සංස්කෘතික පරිසරය කියන්නේ පුද්ගලයන්ගේ විශ්වාස සාරධර්ම ඒ වගේ දේවල් අපි සමහර ආගමික උත්සව වගේ දේවල් නිසා සමහර අපි ගත්තොත් හරි අවුරුදු කාලය කියලා හිතන්නකො. අපි අවුරුදු කාලය ගත්තොත් එහෙම හරි අපි අවුරුදු කාලේ බය ගත්තොත් එහෙම එතකොට අපි කියනවා ඒකෙදි අර රස කැවිලි සපයන කෙනෙක්ට ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක් වෙන්න පුළුවන්. හරි. ඒතර ඒ වගේ සමහරට මොන හරි ආගමික විශ්වාස සමහර ආගමික විශ්වාස තියෙන්න පුළුවන් කෙනෙක්ට අවාසිදායකයි. හරි. ඒ වගේ අර එක කෙනෙක්ට හොඳ වෙනකොට තව කෙනෙක්ට හොඳ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වතුර තේරුම් ගන්න ඕනේ. එක පුද්ගලෙට මේව හොඳ වෙනකොට සමහරට තව පුද්ගලෙට ඒක හොඳ නැති වෙන්න පුළුවන්. හරි. ඒතර ඒකයි මම කියන්නේ. ඒතර සමහරට එක ව්‍යාපාරයකට අවස්ථාවක් වෙන දෙයක් තවත් ව්‍යාපාරයකට ඒක තර්ජනයක් වෙන්න පුළුවන්. මේ සාර පරිසරයේ තියෙන දේ. හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ ළමයි. මොකද අපිට ඒක පාලනය කරන්න බෑ. අර වාට ඒක අවස්ථාවක් වුණත් තර්ජනයක් වුණත් අපිට ඒක එපා කියන්න බෑ. අපිට සිද්ධ වෙන අපේ සැලසුම් ඒකට අනුව හදාගත්ත අවස්ථාවක් වුණත් හොඳයි. එහෙනම් අපි ඒක සාර්ථක කරගන්න සැලසුම් හදමු. මේ තර්ජනයක් වුණත් හොඳ නෑ. එහෙමොත් ඒක අර ඒ තර්ජනය අඩු කරගන්න අපි අපේ සැලසුම් හදමු. ඉතින් මේ වගේ අපිට පුළුවන් වෙනවා මේක හරි විදියට කළමනාකරණයක් කරගන්න. ඉතින් මම හිතනවා මම කියපු දේවල්ට පැහැදිලි. ඒතර මේවා ඒතර මේ කතා කරගෙන ඉන්නේ මොනවද මේ සාර පරිසර සාධක. ඒතර ඒ පැත්තේ ඉන්නේ මොනවද අපිට අවස්ථා සහ තර්ජන. ඒතර මේ දේවල් හරියට කළමනාකරණය කරගෙන අපේ ව්‍යාපාර සැලසුම හදන්න ඕනේ. ඒ කියන්නේ මේ සදුවත විශේෂයෙන් ළමයි අත්‍යවශ්‍ය වෙන්නේ අපිට අපේ ව්‍යාපාරයේ සැලසුම හදාගන්න. හරි. අපි ගත්තොත් මේ තාක්ෂණික පරිසරයේ තාක්ෂණය වගේ දේවල් ඒ කියන්නේ සමහරවල් මේ තාක්ෂණය දියුණු වෙන එක ව්‍යාපාරයකට හොඳ වෙන්න පුළුවන්. හැබැයි තව ව්‍යාපාරයකට ඒක කරදරයක් වෙන්න පුළුවන්. තාක්ෂණය දියුණු වෙයි ගත්තොත් මේක සමහරට එක ව්‍යාපාරයකට ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. තවත් ව්‍යාපාරයකට ඒක අහිතකර වෙන්න පුළුවන්. මේ කියන කතාව සංනිවේදන තාක්ෂණයේ ප්‍රවණතා කෘෂිකාර්මික කාර්මික වෛද්‍ය ඇතුළු ශේෂ්ත්‍රවලට සිදුවේ තාක්ෂණික වෙනස්කම්. ඉතින් මේවා අපි කතා නව තාක්ෂණය සොයා ගැනීම තාක්ෂණ ශීඝ්‍ර වෙනස් වීම මේක සමහරට හොඳට සල්ලි තියෙනවනම් තමන්ගේ ව්‍යාපාරයට අලුත් තාක්ෂණය ගෙනල්ලා ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් ඉතින් සමහරට කෙනෙක්ට තාක්ෂණය වෙනස් වීම තරජනයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් අපිට කතා කරන්න පුළුවන් මේකේ තියෙන දේවල්. ඉතින් ප්‍රජා පරිසරය ගත්තම ව්‍යාපාරයේ කර මිනිස්සුන් ජනගහනයේ ප්‍රමාණය ජනගහන වර්ධන අනුපාතයේ ස්ත්‍රී පුරුෂ භාවයේ හරි ඒ වගේ දේවල් ඉතින් වර්තමානයේදී අපි ගත්ත වැඩි වශයෙන් අර දැන් ගෙදර ගත්තොත් ඒවා සමහරට අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනකොට සමහරට ඒක තුලින් වෙන ව්‍යාපාර අවස්ථා නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අර ශනික ආහාර වගේ දේවල් ඩේ කෙයාර් සෙන්ටර්ස් වගේ ඒවා හැමදේම මේ ප්‍රජා පරිසරය තුළ ඇති වෙන කතන්දර. ප්‍රජා පරිසරයෙන් සමහර ව්‍යාපාරට හොඳක් වෙනවා. සමහර ව්‍යාපාරට ඒක හොඳ නැති වෙන්නත් පුළුවන්. හරි. මේ ස්වභාවික පරිසරයක හොඳ මේවත් අපිට මේ ස්වභාව ධර්ම අපි ගත්තොත් ඒ ස්වභාවික විපත් හරි කාලගුණික දේශගුණික වෙනස් වීම විතර ඒවා අපිට පාලනය කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා. ඒවට අනුව අපි අනුගත වෙන්නේ. ඒ හැර අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ කියන්නේ සාර පරිසර සාධක ළමයි. අපිට වෙනස් කරන්න බෑ. දැන් මේ ස්වභාවික පරිසරයේ දැන් වහින එක ගොරෝන එක දැන් අද පන්ති පටන් ගන්නකොට එකපාරට අයියෙන් වැස්ස. ඉතින් කට්ටිය ඉතින් පන්තියෙන් නැතුව නිදාගත්තා. හරි. ඒක නුනේ අද වැඩි හරියක් දෙනෙක්ට මට පන්ති පටන් ගන්න කලින් මෙසේජ් දාලා තියෙනවා සර් වහිනවනේ. ඉතින් වැස්සරිදී කැපවීමෙන් ආපු මිනිස්සු හිටියා. හරි. වැස්සට ආවා. ඉතින් කොරෝනා ප්‍රශ්න තිබ්බ සමහර පැතිවල මම දන්නවා. ඒතර එහෙම කරන්න දෙයක් නැති නේද කරන්න දෙයක් නැහැ. නමුත් අර ඒක ස්වභාවික පරිසරයේ සිදුවීම. ඒතර ස්වභාවික පරිසරයේ සිද්ධ වෙච්ච එක. ඒතර ඒක අපිට සමහරවිට මේ වෙලාවේදී උඩට පාඩ පන්තිරෙන් එක තර්ජනයක් වුණා. ඒ වගේ දේවල් විතර ඒවා අපිට පාලනය කරන්න බෑ. හරි. ඒ තමයි ගෝලීය පරිසරය. මේ ගෝලීය වසංගතයක් වගේ දැන් කොරෝනා වගේ ගත්තොත් ඒක අපිට ගෝලීය පරිසරය දාන්න බෑ කියනවා. ගෝලීකරණ හේතුවෙන් රටවල් හා බාණ්ඩ සේවා රටවල් අතර බාණ්ඩ සේවා හුවමාරුවීමට වැඩි අවස්ථාවක් පවතී. ඉතින් ඒකත් එක්ක මේ සංස්කෘතීන් ඒතර මේ රෝගෙ දැන් චීනි පටන් ගත්ත එක ලෝකෙම ව්‍යාප්ත උනේ මේ ගෝලීය වෛරසයක් බවට පත් වුණා. ඉතින් මේ ගෝලීකරණයත් එක්ක තමයි ඉතින් ඇත්තම කතාව. හරි නැත්නම් එහෙම රටවල් අතර එහෙම සම්බන්ධයක් නැත්තම් එක රටකින් තවත් රටකට වෛරස් එක යන්නේ නැහැ. එහෙනම් අපි කියන මේ ගෝලීය පරිසරයේ සිදුවෙච්ච දෙයක් නිසා තමයි කොරෝනා. හරි ඒක නිසා ගෝලීය පරිසරය තමයි ගොඩක් කලකට අපිට ගන්න තියෙන්නේ. මේ වෙලදී කිව්සුම් හවුල් ඒව ගැන අපි කතා කරාට ගෝලීය පරිසරය තමයි මේ කොරෝනා වගේ වසංගතත් අපිට ගන්න තියෙන්නේ. ලෝකේ ඔය සාමය ආරක්ෂා කරගන්න එක ඒ වගේත් ගෝලීය වශයෙන් වැදගත්. ඒතර ගෝලීය පරිසර සාධක තුර අපිට වළක්වන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඒවට අනුගත වෙන්න. හරි වළක්වන්න බැරි වුණාට වළක්වන්න බැරි එක ඇත්ත. හරි. අපිට හැමදේම පාලනය කරන්න බෑ. දැන් අපි ගෝලීය පරිසරයේ තියෙන දේවල් ගත්තම ඒවට පාලනය කරන්න බෑ. හැබැයි අපිට පුළුවන්
ඒවා හරි විදිහට කළමනාකරණය කරගෙන අපේ සැලසුම් ඒකට අනුකූලව හදාගන්න. හරි අපේ සැලසුම් මේකට අනුකූලව හදාගන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒකයි මේ පරිසර විශ්ලේෂණයක් කළා අපි බලාපොරොත්තු වෙන්නේ. හරි පරිසර විශ්ලේෂණයක් කළා අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ අපේ ව්‍යාපාර සැලසුම අපි හරි විදිහට හදාගන්න එක. ඒක තමයි පරිසර විශ්ලේෂණයකින් අපි අපේක්ෂා කරන අභ්‍යන්තර පරිසරය වෙන්න පුළුවන්, බාහිර පරිසරය වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන මොන පරිසරය අධ්‍යයනය කරත් අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ අපේ ව්‍යාපාරයේ අනාගතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ව්‍යාපාර සැලසුම හදාගන්න එක. ඒක තමයි මේ ශදුවත විශ්ලේෂණයක් තුළින් අපි බලාපොරොත්තු වෙන බලමු. මේකත් ඔයාලට නෝට් එකක් දීලා තියෙනවා. දැන් ඕනනම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න කෙනෙක් ඒක ලස්සනට තියෙනවා. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන බට මේ කියන ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනයේදී භාවිතා කරන ශදුවත විශ්ලේෂණ මේ සොට් කියලා කියන්නේ S කියලා කියන්නේ strength ඊට පස්සේ W කියන්නේ weaknesses O කියන්නේ opportunities T වලින් කියන්නේ threats ටික අපේ තර්ජන ඒවා තමයි ඒතර මේ අපි කතා කරන ශදුවත විශ්ලේෂණයේ සිංහලෙන් ඒතර විශ්ලේෂණ ව්‍යාපාරයේ කළමනාකරණය තුල වැදගත් ශිල්පීය ක්‍රමයක් ලෙස ප්‍රචලිත වේ. ඒ කියන්නේ මේ ළමයි මේ ව්‍යාපාර කළමනාකරණය කියන විෂය ඇතුලේ මේ සොට් ඇනලිසිස් එකට ලොකු වටිනකමක් තියෙනවා සොට් එකට. නැත්නම් අපි කියන මේ සදුවත කියන එකට. ඒතර මේක ව්‍යාපාර කළමනාකරණයේදී අර වැදගත් වෙන උපාංගයක්. ඒ කියන්නේ අපි මේක මේ BS වල මේ පළවෙනි පාඩම ඉගෙන ගත්තට ඔයාලට මේක ඇත්තටම ප්‍රායෝගිකව බිස්නස් එක පාවිච්චි කරන දෙයක්. ව්‍යාපාරික සැලසුමක් හදනකොට ඕනම ව්‍යාපාරයක් මේ සොට් ඇනලිසිස් එක කරලා තමයි හදන්නේ. හරිද? ඒක නිසා මේ අපි BS වල පළවෙනි පාඩමේ ඉගෙන ගන්න දෙයක් වුණාට මේක අනිවාර්යෙන්ම අපි ප්‍රායෝගිකවත් අපි කතා කරන දෙයක්. හරි බලන්න දෙවෙනි ඡේදය කියනවා ව්‍යාපාරයේ හෝ වෘත්තීය පරමාර්ථ ළඟා කර ගැනීමට බලපාන වාසිදායක සහ අවාසිදායක අභ්‍යන්තර හා බාහිර සාධක හඳුනා ගැනීම සොට් වලට ඇතුළත් වේ. හරි අභ්‍යන්තර සාධක නැත්නම් බාහිර සාධක වාසිදායක වෙන්න පුළුවන් අවාසිදායක වෙන්න පුළුවන් ඒවා හඳුනගන්න එක අපි මේ සොට් වලට නැත්නම් සදුවත විශ්ලේෂණයට ඇතුළත් කරනවා. පරමාර්ථ පැහැදිලිව හඳුනාගෙන නැත්නම් එම පරමාර්ථ ළඟා කර ගැනීමට ලුහුබද යාම සඳහා සොට් විශ්ලේෂණය අපිට යොදා ගන්න පුළුවන්. අපි කියනවා මේ හැම වෙලෙම මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තරජන ගත්තා මේ ශක්තියින් කියලා කියන්නේ අපේ පරමාර්ථ වලට යන්නේ හිතකර අභ්‍යන්තර පරිසර සාධක. හරි දුර්වලතා කියලා කියන්නේ අපේ පරමාර්ථ ළඟා කරගන්න අපිට අහිතකර වෙන අභ්‍යන්තර පරිසර සාධක. මොකද මම කිව්වේ ශක්තියක් කියලා කියන්නේ හැම වෙලේම ව්‍යාපාරයේ තියෙන පරමාර්ථ ළඟා කරගන්න හිතකර වෙන අභ්‍යන්තර පරිසර සාධක. හැබැයි දුර්වලතාවක් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ පරමාර්ථ ළඟා කරගන්න අහිතකර වෙන අභ්‍යන්තර පරිසර සාධක. ඒතර අවස්ථා තර්ජන කියන්නේ මොනවද? අවස්ථා කියන්නේ හැම වෙලේම ව්‍යාපාරයේ අර බාහිර පරිසරයෙන් කියන දේවල් නැත්නම් පරමාර්ථ ළඟා කරගන්න ව්‍යාපාර අවස්ථාන පරමාර්ථ ළඟා කරගන්න හිත කරවන බාහිර පරිසර සාධක. හැබැයි තර්ජනයක් නම් පරමාර්ථ ළඟා කරගන්න අහිත කරවන බාහිර පරිසර සාධක මේ සොට් ඇනලිසිස් එක නැත්නම් මේ ශදුවත විශ්ලේෂණය තුලින් අපි හැම වෙලේම ඒ ශදුවත විශ්ලේෂණය කියන දේ පාවිච්චි කරන්නේ අපේ ව්‍යාපාරයේ සැලසුම හදාගන්න. ඒකට තමයි මේක අපිට වැදගත් වෙන්නේ. ව්‍යාපාරයක අපි සැලසුමක් හදනකොට ව්‍යාපාරයේ සැලසුම්කරණය අපි සිද්ධ කරනකොට මේ සැලැස්ම හදනකොට අපිට අනිවාර්යෙන්ම ශදුවත විශ්ලේෂණය වැදගත් වෙනවා. ඒක තුලින් තමයි අපි අපේ ව්‍යාපාර ශක්තියින් මොනවද, දුර්වලතා මොනවද, අවස්ථා මොනවද, තරජන මොනවද මේව හඳුනගෙන පාට ව්‍යාපාරයේ සැලසුම හදාගන්න පුළුවන් නේ. මේක දැන් ළමයි මේ අපි මේ ඇත්තට ප්‍රායෝගික පැත්තට කතා කරේ. දැන් බලමු විභාගයට වාට කොහොමද මෙතනින් ප්‍රශ්නේ. මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට විභාගයට දෙන්නේ ගොඩක් වෙලාවට කේස් ස්ටඩි එකක් ස්වරූපේ. ඒ කියන්නේ ඔයාලට විස්තරයක් දෙනවා. හරි මොකක් හරි ව්‍යාපාරයක් ගැන හරි මොනවා හරි සිදුවීමක් ගැන විස්තරයක් ඔයාලට දෙනවා. ඒ සිදුවීම හොඳට ඔයා කියවලා බලලා ඒක තුලින් ඔයාලට තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් මොනවද? ඒ ව්‍යාපාරයේ තියෙන දුර්වලතා මොනවද? ඒ ව්‍යාපාරයේ තියෙන අවස්ථා මොනවද? තරජන මොනවද? මෙන්න මේ දේවල් ඔයාලට පැහැදිලිව හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම හඳුනගත්තොත් අපි කියනවා ඒ ප්‍රශ්න හොඳ උත්තරයක් ලියනවා. හරි ඒක තමයි වෙන්න ඕනේ. ඒක නිසා මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තරජන කියන දේවල් අපි අර විස්තරයක් කියලා බලලා කියවලා බලලා හඳුරගන්න පුළුවන් තත්ත්වෙට මේ අපි දැනගන්න. මේවල මේ අපි සරලයි කියලා හිතන් හිටියට පුංචි දේවල් කියලා හිතන් හිටියට අපිට කරන්න ගියාම මේවා සංකීර්ණ වෙනවා. ඒ කියන්නේ ඔයා මේවාර නිකන් සරලව අරගෙන අතැල්ල දාලා හිටියොත් එහෙම පළවෙනි පාඩම අයියෝ චූටි පාඩමන්නේ කියලා හිතුවොත් එහෙම ඔයාට ඒ ලෙවල් වලට ලකුණු බර ගාණක් නිකන් නැති වෙලා යනවා. ඒක නිසා එහෙම මෝඩලා මේක වෙන්න එපා. අනිවාර්යෙන් මේ පළවෙනි පාඩම හොඳට පාඩම් කරන්න. හරිද? ඒතර අපි අපේ වැඩසටහන ඇතුලේ පළවෙනි දවසේ කතා කරා රජය හා ව්‍යාපාර පාඩම. හරි. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ අපි කතා කරා ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාර ධර්ම අපේ සිලබස් එකේ තියෙන දෙවෙනි පාඩම. හරි. ඊට තුන්වෙනි දවසේ අපි කතා කරා ව්‍යාපාර පදනම පරිසරයේ මේ පාඩමේ පළවෙනි කොටස. ව්‍යාපාර පදනම සහ පරිසරයේ මේ පාඩමේ පළවෙනි කොටස. අද දෙවෙනි දවසේ මේ පාඩමේ දෙවෙනි කොටස කතා කරලා මේ වැඩේ අවසන් කරා. ඒතර මම කිව්වා මේ පළවෙනි පාඩම් තුනට අදාළ MCQ ප්‍රශ්න පත්‍රය වලට බදාද ලැබෙනවා. හරි. ඒ වගේ මම මේවට කියලා ලෑස්තුනේ මේ වැඩසටහනම අපි MCQ විතරක් නෙමෙයි ඉස්සරහට
රචනා ප්‍රශ්න පත්‍ර වැඩසටහනකුත් යනවා. හරි. ඒක මම ඔයාලට ඉස්සරහට දැනුවත් කරන්නේ රචනා ප්‍රශ්න පත්‍ර වලට යන වැඩසටහනකුත් මේ පන්ති ඇතුළේ ඉස්සරහට අපි කියනවා. ඒත් මම ඒක දැනුවත් කරන්න. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකක් ස්වරූපයෙන් ඒ වැඩේ අපි ඉස්සරහට කරගෙන යනවා. රචනා ප්‍රශ්න පත්‍රත් අපි සාකච්ඡා කරන පොඩි වැඩසටහනක් මේක ඇතුළේ එනවා. හරි. ප්‍රශ්නයක් අහනවා සර් දෙක තුන පාඩම් වල වීඩියෝ ගෲප් එකට දාන්න පුළුවන්. හරි පුළුවන්. මට පොඩ්ඩක් WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඔයා ඉන්න ගෲප් එකක නැත්තම්. හරි එක දෙක තුන පාඩම් තුනම මම දාන්නද මේක එකත් එක්ක මේකත් දානවා. ඒතර ඔයාලට මොන හරි වීඩියෝ නැත්තම් අනිවාර්යයෙන් ඒක දාන්න. ඒ ටික පාඩම් දැන් අපි හිතුවද ඔයාලට මේක හොඳ අර දැන් අපි කියන්නේ ඔයාලට මේක අර ඔයා මුකුත් කරන්නේ නැතුව හිටිය කෙනෙක් නම් දැන් මේ එක දෙක තුන පාඩම් තුනවා දැන් පාඩම් කරනවා. හරි ඉතින් මටත් ඕනේ ඒකද අපි හිතුව මේ පන්තියේ ඉන්න පුළුවන්. එක දෙක තුන පාඩම් තුන ළඟදී අල්ලලවත් නැති අය. හරි ඒතර හැබැයි මේ පන්තියට ආපු එකකින් 1 2 3 පාඩම් ටික දැන් ඔයා පාඩම් කරලා තිනවා වීඩියෝ බලලා තිනවා. ඒතර ඊට පස්සේ පේපර් එක දැන් ලෑස්ති වෙනවා. ඒතර 1 2 3 පාඩම් තුනට හොඳට පුළුවන් වෙනවා. හරි ඒක තමයි මගේ බලාපොරොත්තු. ඊට පස්සේ හතරවෙනි පාඩමේ පස්වෙනි පාඩම හයවෙනි පාඩමේ කරාම අපි පළවෙනි පාඩම් හයෙන්ම ආයි පේපර් එකක් කරනවා. ඒතර ඔයා ඒකත් පාඩම් කරනවා. දෙන්නේ මේ 12 වසර අපි ටක් ගාලා ඉවර කරලා ලේසි 12 වසර. හරි 12 වසර හැබැයි හරියට අපි පාඩම් කරලා මේක ඉවර කරගමු. ඒතර 13 වසරට යන්න ලේසි. හරි. ඒ ළමයි ඒතර මේකෙන් අද වෙට් ටික අවසන් වෙනවා. ඒතර ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කතා කරන්න. මම නම්බරෙත් ලිව්වේ ඒකයි ඕන කෙනෙක්ට කතා කරන්න මොන හරි මගේ ගෲප් එක නැත්තම් අනිවාර්යෙන් මේකට මැසේජ් එකක් දාන්න. ගෲප් එකට ඇඩ් වෙන්න ඕන කෙනෙක් ඉන්නවනේ. ඒතර ඒවා කතා කරන්න. නිසා අනිත් දැන් සමහර වූ අනිත් පන්ති වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒතර ඒවත් ඕන දේවල් තියෙනවා නම් මේකට කතා කරන්න. ඉතින් මම ඉස්සරහට වෙන දේවල් ටික දැනුවත් කරන්න. දැනට මතක තියාගන්න බදාදට MCQ පේපරේ තියෙනවා. ඒතර අපි අදට මේකේ වැඩසටහන අවසන් කරන්න යනවා. ඒතර පළවෙනි පාඩම් තුනම අපි ඉවර කරලා ඉවරයි. මේ පන්තිය ඇතුලේ ලබන සතිය අපි ව්‍යාපාර සංවිධාන පටන් ගන්නවා. සිලබස් එකේ හතරවෙනි පාඩම ලොකු පාඩම. හරි. ඒක අපි ආරම්භ කරනවා. ඉතින් අපි වැඩේ අවසන් කරන්න යන ඉතින් හැමෝටම ඉතින් අපි ආරක්ෂිතව ඉන්න කියලා කියනවා. ඉතින් ආරක්ෂිතව ඉඳලා අපි ලබන සතියේ පන්තිට හම්බෙමු ඉතින්. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න. හරි.